අයිබෝන් ප්‍රේක්ෂක නිදහස එලෙසින්ම තහවුරු කරමින් වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස ඔබාබියස තබමින් අපි සූදානම් කොන්දේසි විරහිත ප්‍රශ්න කිරීම ආරම්භ කරන්න. රජය මේ වෙලාවේ කොවිඩ් මර්ධනය කිරීම වෙනුවෙන් සිය උපරිම ශක්තිය යොදවලා තියෙනවා. මර්ධනය කරන්න ගන්න ඕන සියලු තීන්දුව తీරන අරගෙන තියෙනවා. පොදු මහ ජනතාවගේ පැත්තේ ඉඳගෙන මේ වෙලාවේ සංචරණ සීමාව පනවලා තියෙනවා. මේ සියල්ල සිද්ධ කරන්නේ රටේ හෙට දවස වෙනුවෙන්. කොවිඩ් මර්ධනය වෙනුවෙන් මේ විදිහට කටයුතු කරන අතරතුර අපේ රටේ මිලියන 2ක් වන ඍජුව කෘෂිකර්මාන්තයෙන් යැපෙන ජනතාවට ඍජුව බලපාන තීන්දුවකුත් පහුගිය කාල සීමාව තුළ ආණ්ඩුව අපි ගන්නවා දැක්කා. මේකෙන් ගොවි ජනතාව කැළඹුණා විතරක් නෙවෙයි අවිනිශ්චිත බියකුත් ඔවුන් තුළ හට ගන්නට යෙදුණා. මේ වෙනකොට සමහර ප්‍රදේශවල ගොවිබිම් සකස් කරලා වපුරලා යූරියා පළවෙනි වාරයේ යොදන්න අවශ්‍ය කරන කාල සීමාව පහු කරමින් ඉන්නේ. පොහොර හිඟයක් ඇති වේද කියන කාරණය පිළිබඳ අවිනිශ්චිත බියක් ඇති වෙලා තිබුණා. සමහර ප්‍රදේශවල ජනතාව පාරට බහැලා තිබුණා පොහොර හිඟයක් ඇති වෙලා තියෙන අපිට පොහොර දෙන්න කියලා. ඒ අතරතුර පොහොර හිඟයක් ඇතිවීම මවාපාන සමහර වෙලෙන්දන් පොහොර හංගන්න පටන් ගත්තා. ඒත් එක්කම ආණ්ඩුව තීන්දුවක් ගත්තා. පොහොර හැංගුවොත් අපි මොකද කරන්න කියලා ආණ්ඩුවේ පැත්තේ ඉඳන් ඔවුන් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කළා. කොහොම නමුත් මේ මොහොත වන විට කෘෂිකර්මාන්තය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ජනතාව තුළ හටගෙන තියෙනවා. මේ පොහොර ප්‍රශ්නයත් එක්ක 1960 ගණන් වල හරිත විප්ලවයත් එක්ක ලෝකෙම කෘෂිකර්මාන්තය එක දිශාවකට ගමන් කරනවා. සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය බිඳ වැටෙනවා. අපේ රටෙත් ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. යලි අපි ඕගනික් නැත්නම් කාබනික කෘෂිකර්මාන්තයක් කරා ගමන් කරන්න ආය සූදානමක් තියෙනවා. මේක හරියන වැඩක්ද? එහෙම නැත්නම් මේකෙන් හෙට දවසේ ප්‍රතිලාභ ලැබෙයිද නැත්නම් ප්‍රතිවිපාක ජනතාවට භුක්ති විඳින්න ලැබෙයිද? නිසා මේ කියන කාරණේ පිළිබඳව අපි හිතුවාද තීරණයෙන් ඍජු ප්‍රශ්න කිරීමක් කරන්න ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන්ගෙන්. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. කාලයකට පස්සේ ඔබතුමාගේ සහභාගීත්වය ලැබෙන්නේ. ඔව්. අමතුමා මේ ආණ්ඩුව විදිහට තීන්දුව తీරන ගන්නකොට සියලු දෙනාගේ පොදු එකඟතාවය මත දැමතුමා ආණ්ඩුව තීරණ ගන්නේ? පැහැදිලිව ආණ්ඩුව තීරණ ගන්නේ පොදු එකඟතාවයක් මත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සියලු දෙනා සාකච්ඡා කරලා ගන්න තීරණ. හැබැයි යම් තැනකදී කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් කොවිඩ් ඇමතිතුමිය කියපු කතාව සුදර්ශන ප්‍රනාන්දුපුල්ල ඇමතිතුමිය කියපු කතාවට යම් විරෝධතාවයක් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතුමා යොමු කරනවා. එතුමියගේ පෞද්ගලික මතයක් තමයි ප්‍රකාශ කරේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහලක අවශ්‍යතාවයක් වෙනුවෙන්. හැබැයි එතුමිය ඊට වැඩිය වගකීමකින් ඒ ප්‍රකාශය කරා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඒ කියන්නේ මේ වෙලාවට ආණ්ඩුවට සල්ලි වල ප්‍රශ්නයක් නැහැ. කිසිසේත් අපිට ඕනනම් මේ වෙලාවේ කොවිඩ් සඳහා එන්නත් පෞද්ගලික රෝහල වලින් ගෙන්නන්න ඉල්ලද්දිත් ජනාධිපතිතුමා රජයේ තීන්දුව කරා රජයේ මුදලින් සියලු දෙනාට කොවිඩ් එන්නත් ලබා දෙන්න. එබනම් අපිට තිබුණා වෙනම පෞද්ගලික අංශවලට දීලා මේ එන්නත් කරන්න අපේ රජයට මෙච්චර වැය නොකර. එහෙම කිසිම අපට ගැටලුවක් නැහැ. රජයට මූල්‍යම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ ඔබතුමාලා කොවිඩ් මර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා වගේම එකපාරම සමාජයේම කැළඹිලා යන තීන්දුවක් ගන්නවා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේම කැළඹිලා යන තීන්දුවක් ගන්නවා. කාබනික පොහොර 100ක් භාවිතා කිරීම වෙනුවෙන් රසායනික පොහොර ආනයන සම්පූර්ණයෙන් තහනම් කිරීම වෙනුවෙන්. මේකත් සාමූහික ගත්ත තීන්දුවක්ද? පැහැදිලිව. මේක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද තීන්දුවක්. මේක කෙනෙක් කිව්වොත් දේශපාලන තීන්දුවක් කියලා මොකද ඔබතුමාට තියෙන උත්තරේ? කිසිසේත් දේශපාලන තීන්දුවක් නම් මෙවැනි තීන්දුවක් ගන්නෙ නැහැ. මේක රට වෙනුවෙන් අනාගතයේ පරපුර වෙනුවෙන් ගැන හිතලා ගත තීන්දුවක්. දැන් සමහර වෙලාවකට ඇමතුමා අපේ රටේ මේ ගත්ත තීන්දුවත් එක්ක කෘෂිකර්මාන්තයෙන් ඍජුව යැපෙන ලක්ෂ 2කට ආසන්න ජනතාවකට අහිතකර බලපෑමක් ඇති වෙයි කියන තැනකදී කොතනවත් ඔබතුමාලා සාකච්ඡාවේදී මතුවුනේ නැද්ද? දසුන් මම ඔබට කිව්වොත් මේ තීන්දුව ගැනීම පිළිබඳ ගතතින් දසුන් මේ තීන්දුව දේශපාලන තීන්දුවක්ද ශනික තීන්දුවක්ද පැය 24ක් ඇතුළත ගත්ත තීන්දුවක්ද ගත්තොතින් අපි ගත්තොත් පසුගිය ජනාධිපතිවරණයට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් වීමේදී එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 2019 ඔබට මතකයි සෞභාග්‍ය දැක්මේ එතුමා පැහැදිලිව සඳහන් කරනවා කාබනික පොහොර සහ කාබනික ආහාර පිළිබඳ වෙනම පරිච්ඡේදයක් ලියනවා. ඒ වගේම එතුමා ජයග්‍රහණය කරාට පස්සේ එතුමා කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරු පත් කිරීමේදී එතුමා රාජ්‍ය අමාත්‍යවරු දෙන්නෙක් පත් කරනවා කාබනික ආහාර සහ කාබනික පොහොර සඳහා. ඒ වගේම එතුමා 2020-21 අවුරුද්දේ අයවැයෙන් කරනවා බිලියන 1.5ක් කාබනික පොහොර ගොවීන්ට ලබා දීම සඳහා. අපි ගිය කන්නේ ගත්තොතින් අපි හෙක්ටයාර් 25000ක් කාබනික පොහොර වගා කරලා තියෙනවා. මේ කන්නේ 1,44,000ක් කාබනික පොහොර භාවිතා කරලා අපි මේක වගා කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙනවා.
ඉතින් ඒ නිසා මේක මුලින්ම කියන්න ඕනේ ෂණික ගත්ත තීන්දුවක්, හදිසි ගත්ත තීන්දුවක් නෙවෙයි. මේක අවුරුදු දෙකකට කලින් අතිකරු ජනාධිපතිතුමා ජනාධිපතිවරට ඉදිරිපත් වීමට පෙර, මොකද එතුමාගේ වෙන ජනාධිපතිවරුන්ට වැඩිය එතුමා ප්‍රතිපත්ති ගරුක, එතුමා ගත්ත ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති බැලුවතින් මේ වෙනකොට එතුමා මහා පොළොවේ ක්‍රියාත්මක කරන දේ බැලුවතින් එතුමා ජනාධිපතිවරයෙක් හැටියට ගත්තොතින් බලන්න දැන් ජනාධිපති කාර්යාලය එතුමා අදාරන වැය ශීර්ෂය පිළිබඳ බිලියන 1.7ක් හිටපු ජනාධිපතිතුමාට ඉදිරි කළා. එතුමා පාවිච්චි කරන වාහන ගත්තාම ඒ නිසා එතුමා ප්‍රතිපත්ති, එතුමා ජනාධිපති මන්දිරය පාවිච්චි කරන්නේ නැහැ. පොලිසිස් ප්‍රතිපත්ති ගරුක නායකයෙක්. එතුමා ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවල යම් තැනක සාකච්ඡාවට බඳුන් වෙච්ච තැනුත් තිබුණා. දැන් මේකත් යම් තැනක සමාජය තුළ සාකච්ඡාවට බඳුන් වෙමින් තියෙනවා. දැන් ඔබතුමාලා තීන්දුව ගන්නේ 100%ක්ම රසායනික පොර තහනම් කරන්න. හැබැයි ජනාධිපතිතුමාගේ මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ 38 වෙනි පිටුවෙන් මේ පිටට ඇවිල්ලා 39 වෙනි පිටුවේ එතුමා සඳහන් කරන පොහොර භාවිතයේ නව පෙරළිය තුළ එතුමා කියනවා ඒ සඳහා ඉදිරි දශකයේ තුල ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ මුළු මුනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු අතර ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදනය වේගවත් කළ යුතුයි කියලා. ඉදිරි දශකයේ තුල අවුරුදු 10ක් නේ එතුමා. දැන් අවුරුදු 10ක් තුල ක්‍රමානුකූලව කරන්න තියෙන දෙයක් ගහෙන් ගෙඩියනවා වගේ ඔබතුමාලා පැය 24 තීන්දුවක් අරගෙන මේ අවුරුද්දේම නවත්තන්න හදනවා. ඒක සාධාරණද? හරිද? දසුන් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මහවැලිය හදනකොට ඕක තමයි කිව්වේ. හදන්න බෑ කොකෙටි කාලයකින්. රටේ විශාල විරෝධතාවක් ජේ.ආර්.ට මහවැලිය හදන්න දුන්නේ නැහැ. මහින්ද මහත්තයා අවුරුදු 30ක යුද්ධය අවසන් කරනකොට ඕකම තමයි කිව්වේ. මේක කරන්න බෑ. හැබැයි එතුමා අවසන් කරා. ඒ නිසා ඔබට කියන්න ඕනේ වසර 10කින්ද වසරකින්ද අදද කියන තීරණය නෙවෙයි. ඔබ බලන්න රසායනික පොහොර දැන් මගේ ළඟ තියෙනවා අපේ රටට පසුගිය දශකයේ රසායනික පොහොර ආනයනය පිළිබඳ ලේඛනයක් මගේ ළඟ තියෙනවා දසුන්. අපි ගත්තොත් 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙලා මේ රටට පොහොර සහනාධාරය දෙනකොට අපි 2015 ආනයනය කළා තිනවා පොහොර මෙට්‍රික් ටන් 8,84,000. මහින්ද මහත්තයා පරදිනවා 2015. පෙරදුනාම රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා රටේ පොහොර සහනාධාරය කපනවා. එම භූමියමයි, එම ගොවියමයි, එම නිෂ්පාදනයමයි. 2017 අවුරුද්දේ මෙට්‍රික් ටන් ලක්ෂ 4යි 2018 අවුරුද්දේ මෙට්‍රික් ටන් ලක්ෂ 4යි 100%කින් පොහොර භාවිතය අඩු වෙලා තියෙනවා මේ සහනාධාරය අවම කරපු හින්දා. අපි ගත්තොත් 2020 ගත්තොත් ආපහු 8,92,000යි සහනාධාරය දුන්න නිසා මේ අවුරුද්දේ 2021 දසුන් ලක්ෂ 12යි අපේ රටේ පොහොර ජාතික අවශ්‍යතාවය. එද ඔබතුමා එතකොට හිතන්න 17 අවුරුද්දේ ලක්ෂ 4යි 18 19 20 අවුරුදු 3ක් ඇතුළත රසායනික පොහොර අවභාවිතය 300කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි මේ සියලු කටයුතු ආණ්ඩුව මේ තීන්දුව ගන්න හේතු වෙලා තියෙන්නේ. ඒකනම දැන් එතනදී ප්‍රශ්නයක් මතුවෙනවා නේ මතුමා 100%කින් පොහොර භාවිතයේ වැඩි වෙලා තියෙද්දී ඔබතුමාලා ඒක බිඳුව දක්වා පරිවර්තනය කිරීම ටිකක් ගැටලු සහගත තත්වයක් නේ. පියවරෙන් පියවරට යන්නේ නැතුව ඇයි ඔබතුමාලා මේ එකපාරම මේ තීන්දුව ගන්නේ? දසුන් මේ තීන්දුව කවුරු හරි ගන්න ඕනේ. ඔබ මතක තියාගන්න මේ තීන්දුව ගත්තට පස්සේ තමයි අපි කෘෂිකර්ම අමාත්‍යාංශයට අනිත් පැත්ත හැරලා බැලුවා මොකද්ද මේ කාබනික වගාව කියලා. ඔබ දන්නවද අපේ අමාත්‍යාංශයේ කිසිම රිසර්ච් එකක් කළා නැහැ. අපි කිසිදු පර්යේෂණ වලට යොමු වෙලා නැහැ. අපේ විශාල වශයෙන් ගොවීන් මේ පර්යේෂණ අදලා සියල්ලම ගණවත්තලා. අපි තනිත් කර රසායනික පොහොර මත ජීවත් වෙලා. ඒ මාෆියා එක ගහන්න බෑ. දැන් මම ක්‍රීඩා ඇමති වුණාම මම හිතුවේ මේ රටේ ක්‍රීඩා මාෆියාව විතරයි කියලා. විදුලි බල ඇමතිකම ගත්තා මම හිතුවා මේ විදුලි බල මාෆියාව රටේ තියෙන්නේ. මේ අමාත්‍යාංශයට ආපියාම තමයි දැනගත්තේ මාෆියා 5ක් තියෙනවා මේකෙන්. පොහොර මාෆියාව, වී මාෆියාව, බීජ මාෆියාව, එළවලු මාෆියාව මේකේ බරපතල මාෆියාවක් මේ කෘෂිකර්මාන්තය ඇතුළේ තියෙනවා. ඉතින් ඒ නිසා මේකට එන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මම විශ්වාස කරනවා රජයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තා. දැන් අපි ඔබ කියන්නේ මේ තීන්දුව ඇයි එකපාර ගත්තේ කියලා. දැන් අපිට කෘෂිකර්ම අමාත්‍යාංශය හැටියට අපිට තියෙන එක තමයි අපි තමයි රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ වගකීතු පුද්ගලයෝ. එතකොට අපිට තියෙන්නේ මේ කර්මාන්තයේ යෙදුනම අපිට මේ රටේ ආහාර සුරක්ෂිතභාවයට කොමක්ද වෙන්නේ කියන. අපි මේ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් කරා දසුන්. අධ්‍යයනයක් කරලා අපි මේ අතිගරු ජනාධිපතිතුමා විසින් මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරාට පස්සේ මම ඊට පහුවද ඇවිල්ලා අපිට මේකේ කාරණා 5ක් එතුමා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවේ එතුමා කාරණා 5ක් අපිට කෘෂිකර්ම අමාත්‍යාංශයට සම්බන්ධ වෙනවා. අපි මේ පිළිබඳ දීර්ඝ අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් සියලු දෙනා එකට එක්වලා අපි දීර්ඝ සාකච්ඡාවක් කරා. අපි එතෙන්දී බැලුවා දැන් මේ තීන්දුවට අපි මුහුණ දෙනකොට මොනවද අපි හමු වෙන අභියෝගය. පළවෙනි එක තමයි ඔබ කිව්වා වගේ අවුරුදු 56කට පස්සේ රසායනික පොහොර භාවිතා කරපු ගොවියා එකපාරම කාබනික පොහොරට පරිවර්තනය කරන්න. ඒක අවුරුදු 56ක් එකට ජීවත් වෙච්ච මිනිහෙක්ගේ ජීවන රටාව එකපාර වෙනස් කරනවා කියන එක ලේසි පාසු කාර්යයක් නෙවෙයි.
ඒක අභියෝගයක්. ලෝකේ කිසිම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කරන්න බැරි වෙච්ච ආණ්ඩුව අපි ඒක පරාජය කරා. ඒ නිසා අපිට මං හිතන්නේ ලෝකේ බෑ කියලා දෙයක් නැහැ. අවශ්‍යතාවය තියෙනවා නම් උවමනාව තියෙනවා නම් දසුන් අපිට මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමාලා භූමි ශක්්‍යතාවයක් අධ්‍යයනයක් කරා. මට ඔබතුමා විනාඩි 5ක් දෙන්න මට මේක පැහැදිලි කරන්න. දැන් එතකොට අපි බැලුවා අපි මොන දෙන අභියෝගය මොකක්ද කියලා. දැන් එතකොට දසුන් මම අධ්‍යයනය කරපු දේ තමයි පළවෙනියට මේ යල කන්නේ. මේ යල කන්නේට අවශ්‍ය පොහොර ටික අපි ළඟ තියෙනවා. දැන් අපි බැලුවාම අපි මේ යල කන්නේ ජූලි මාසයේ අග අගෝස්තු 15 වෙනකන් අපිට අවශ්‍ය පොහොර අපි ගෙනෙල්ලා තියෙනවා. එතකොට අපිට ගැටලුවක් තිබුණේ නැහැ මේ කන්නේට යලට පොහොර ටික අපි ළඟ තිබුණා. දැන් මේ තීන්දුව ගත්තට පස්සේ එකපාරම රටේ පොහොර නැහැ කියලා හිඟයක්ම වෙන්න පටන් ගත්තා. හැබැයි ඒක වී ගොවියට නෙවෙයි අනෙක් භෝග සඳහා. මොකද වී ගොවියට අපි ගොවි ජන සේවා මධ්‍යස්ථානයෙන් ගොවි දෙනවා ඒ වී පොහොර ටික තියෙනවා. මේක කරපු ගමන් උනේ මොකද මුදලාලිලා කරපෙන්නේ මේවා හංගලා වැඩි ගන්නට විකුණන්නේ. අපි ඒ වෙලාවෙම චක්‍රලේඛනයක් ගහලා පාරිභෝගික සේවා අධිකාරියර ඔබේ නාලිකාවත් එක්ක හොඳට පෙන්නුවා. අපි ඊයේ වෙනකොට නඩු 38ක් දාලා වෙළඳු 38 දෙනෙක් අත්අඩංගුවට අරගෙන නඩු දාලා තිනවා පොහොර හංගලා. දැන් ඒක යථා තත්ත්වයටපත් වුණා. දැන් ගොවියන්ට මේ කන්නේ අවශ්‍ය පොහොර ටික තියෙනවා. ඊළඟට දසුන් අපි මුණ දීපු කාරණේ තමයි ඊළඟ මහට අපි කොහොමද මුණ දෙන්නේ. දැන් අපි මම සමස්ත ලංකා ගොවි සම්මේලනයේ කැඳෙවුවා. කැඳවල මම මේ පිළිබඳව කතා කරා. ලංකාවේ ගොවි සංවිධාන 14000ක් තියෙනවා. මේ 14000 නියෝජනය කරන දිස්ත්‍රික් නායකයෝ මම කැඳෙවුවා. මම එතුමාලට මේක පැහැදිලි කරා. එයාලගේ එකම ඉල්ලීම තමයි ඇමතුමා අපිට කාබනිකද රසායනිකද නෙමෙයි ප්‍රශ්නේ. අපිට ඕනේ පොහොර. අපිට පොහොර ටික තියෙනවා නම් අපි ඒකට ලෑස්ති කියලා කියන එක තමයි ඒගොල්ලන්ගේ තිබුණේ. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට දසුන් අපි කල යුත්තේ ඊළඟ මහා කණ්ඩයට අවශ්‍ය පොහොර ටික ගෙන දීම. ඒ පිළිබඳව අපි දීර්ඝ අධ්‍යයනයක් කරා. මේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි ඒගොල්ලෝ කැඳවුවා. කැඳවලා අපි කිව්වා මාස 4ක් ඇතුළත ඔබගේ ප්‍රමාණය වැඩි කරලා කොච්චර ප්‍රමාණයක් අපිට දෙන්න පුළුවන්. ඒ අය කිව්ව දේ තමයි වී ගොවිතැන සඳහා හෙක්ටයාර් ලක්ෂ 2.5කට අවශ්‍ය පොහොර ටික ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. හැබැයි අපිට තියෙනවා ලක්ෂ 13ක්. ඊළඟට අපි කල්පනා කරා අපිට හෙක්ටයාරයකට අඩු ගොවීන් ඉන්නවා 2,50,000ක් මේ රටේ. ලක්ෂ 10 2,50,000ක්. අපි හිතුවා අපි ගොවියට තාක්ෂණය දීලා අපි ගොවියට දෙනවා යම් මුදලක් ඔබේ කුඹරට අවශ්‍ය කාබනික පොහොර ටික ඔබ නිෂ්පාදනය කරගන්න කියලා. එහෙම බැලුවාම අපිට සමස්තයක් හැටියට අපිට වී ගොවියන්ගෙන් 50%කට විතර මේ පොහොර ටික හදන්න පුළුවන්. ඉතින් අපි බැලුවා ඊළඟ ටික මොකද කරන්නේ. එතකොට අපි බැලුවා ආනයනේ නවත්තලා නම් අපි මොකද්ද කරන්න කියලා බලනකොට අපි බැලුවා අපි ලෝකේ රටවල් 186ක කාබනික පොහොර වගා කරනවා. හෙක්ටයාර් මිලියන 71ක් මේක වගා කරනවා. බිලියන ගාණක් මේ රටේ ජාතික ආර්ථිකයට සහ ලෝක ආර්ථිකයට සම්බන්ධ වෙනවා මේ කාබනික නිෂ්පාදනයේ. අපි කල්පනා කරා මොකද්ද කරන්නේ අපිට මේ මැද පාඩු පුරවන්න. ඒතර දසුන් අපි අඳුරගත්ත දේ තමයි එහෙනම් අපිට කාබනික පොහොර ආනයනය කරන්න කෙටි කාලයකට. අපි මේ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් කරා. ලෝකේ හොඳම ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර තමයි අපි බැලුවා කොහෙද තියෙන්නේ කියලා මේ රටවල් සියල්ල අපි බැලුවා. ඒ අනුව අපිට තියෙන ලෝකේ හොඳම ස්ටෑන්ඩඩ්ස් තියෙන EU ස්ටෑන්ඩඩ්ස් තියෙන කාබනික පොහොර කොහෙද තියෙන්නේ අපි රටවල් බැලුවා. අපි තීන්දුව කරා එහෙමනම් අපිට මදිපාඩු අපි පොහොර ටික අපි ආනයනය කරනවා කියලා. දැන් මේ පිළිබඳ අපි දීර්ඝ සංවාදයක යෙදෙමින් ඉන්නවා. අපි ලබන සඳුදා අතිගරු ජනාධිපතිතුමා හමු වෙනවා. මම මේකෙදි කෘෂිකර්ම ශාස්ත්‍රය විතරයි බලන්නේ. වැවිලි කර්මාන්ත ශාස්ත්‍රයේ රමේෂ් පුතිරණතුමා බලනවා. මොකද තේපොල් රබර් එතුමාට තියෙන්නේ මේ පොහොර නැති වුණොත්. ඒ නිසා අපි ගොවියා සහ එළවලු පළතුරු කෘෂි එළවලු පළතුරු සහ ධාන්‍ය වර්ගවලට එළඹෙන පහකන්නේ ගොවියාට අවශ්‍ය පොහොර ටික ලබා දීලා නිෂ්පාදනයේ අඩුවක් නැතුව රටේ ආහාර සුරක්ෂිතභාවයට ප්‍රශ්නයක් පැන නොනගින විදියට මේකට මොන දෙන්නේ කොහොමද කියලා අපි කල්පනා කරා. මහකන්නෙන් එහාට දැන් ඔබතුමාලා මොකද්ද ගන්න තීන්දුව? අපිට මේක දසුන් අපි තීන්දුවක් ගත්තම කෙටි කාලින මධ්‍ය කාලින සහ දීර්ඝ කාලින කියලා අපිට තීන්දුව කරන්න වෙනවා. දැන් අපි ගත්තොත් දසුන් මේ පොහොර නිෂ්පාදනයේ මේකේ තියෙන NPK මේ කියන්නේ නයිට්‍රජන් ෆොස්ෆේට් and පොටෑසියම් තමයි කියන්නේ එක එක ඔබ දන්නවා එක එක පැලේට අවශ්‍ය සංඝටක ටිකක් තියෙනවා. දැන් ගොයමට ඕනේ ටිකක් තියෙනවා. එහෙම තියෙනවා. ඒතර ඒ ටික අපි තමයි දාන්න තියෙන්නේ. දැන් අපිට ෆොස්ෆේට් සහ පොටෑසියම් කියන එක දසුන් අපිට අපේ රටේ තියෙනවා. හැබැයි අපිට නයිට්‍රජන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර නයිට්‍රජන් ගත්තත් අපේ සෝසස් ගොඩක් තියෙනවා. අපි ගත්තොත් දැන් ඔබ ගත්තොත් අපේ සීවීඩ්ස් ගොඩක් තියෙනවා. මුහුදු. මේවා අපි කෝටි ගණක් පිටරට යවනවා. අපේ රටේ. ඒ වගේම අපේ ඇක්වැටික් කියන්නේ වැව්වල හැදෙන මේ නයිට්‍රජන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම අපේ සත්තුන්ගෙන් කුකුලන්ගෙන් අපද්‍රව්‍ය එවැනි අපිට විශාල තියෙන හැබැයි මේවා අපි මොකුත් කරලා නැහැ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලේ මේ සියල් දැන් මේ වෙනකොට ආයතන ගණනාවක් අපිට කැමැත්ත පළ කරලා තිනවා කාබනික පොහොර නිෂ්පාදනයේ සඳහා. ඉතින් ඒ නිසා මම ඔබට කියන්නේ රජයට අපි කිව්වා සමහර විට මේ කාබනික පොහොර ආනයනය කිරීමේදී ගොවියාගේ නිෂ්පාදනයට යම් අඩුවක් වුණොත් දැන් වී ගොවිතැනේ අඩුවක් වෙයි කියන සැකයට අපි තීන්දුව කරා අපේ රටේ පුරන් කුඹුර 1,50,000ක් තියෙනවා. මේ 1,50,000ම වහාම ඇසද්දීමේ ජාතික වැඩසටහනක් අපි දැන් පටන් ගන්නවා. ඒ කියන්නේ යම් කිසි දිවියකින් වී ගොවිතැනේ අපි කියන්නේ මේ කාබනික හොඳම ප්‍රමිතිය දසුන් දැම්මොත් අස්වැන්න අඩුවීමක් වෙන්නේ නැහැ. ඒක කරලා සදා බලලා තියෙනවා.
අඩුවීමක් වුණොත් ඒක මේකෙන් පිරිමහන්න අපි කටයුතු කරන්න තීන්දුව කරා පුරන් කුඹුරු අස්සද්දලා. එවැනි අපි දැන් මේ ඒ කියන්නේ අපේ ක්‍රම අපේ වැඩසටහන අපි හදලා තියෙනවා. අපි දැන් අපේ රෝඩ් මැප් එක හදනවා. අපි ලබන සඳුදා අතිකරු ජනාධිපතිතුමත් එක්ක මේක සාකච්ඡා කරලා අපේ රෝඩ් මැප් එක කියලා අපි රටට එලි දක්වනවා මේක තමයි අපේ වැඩපිළිවෙලේ කියලා. මොකද ඉතින් එකපාර ගත්ත තීන්දුවක් අමාත්‍යාංශයට අපිට මොන දෙන්න වෙනවා මේ අභියෝගය. මේක රජයේ ගත්ත තීන්දුවක් කැබිනට් මණ්ඩලය මේක සාකච්ඡා කරා. ඒක වැඩි වගකීම මට තියෙන කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මට තියෙන්නේ ආහාර නිෂ්පාදනය, ආහාර සුරක්ෂිතභාවය, ඒ වගේම පොහොර ආනයන මේ සියල්ල අපිට තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම අපි පර කැටවිලා තියෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් කරනවා. මේ සම්බන්ධයෙන් වෙන විශේෂඥයන් පිරිසක් විශ්වවිද්‍යාලවල ආචාර්යවරු විශාල පිරිසක් අපි දාලා අපේ තාක්ෂණික කමිටුව මේක අඳුරගෙන යනවා. ඒ නිසා අපි බලන්නේ අපි කෙටි කාලීන අපේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය කරලා බැරි ටික පිටරටින් ආනයනය කරලා ගොවියට ලබා දෙන්නත් ඒ නිෂ්පාදනය යම් අඩුවක් වුණොත් ඒ වන්දිය ගොවියට ලබා දෙන්නත් ඒ කියන්නේ දැන් ඔබතුමාලා ඊළඟ කන්නේ දැන් උත්සාහ කරන්නේ 100%ක්ම කාබනික පොහොර සඳහා යොමු වෙන්නද? ඔව් පැහැදිලිව. එතකොට දැන් ඔබතුමාලා ඔව් 100% රසායනික පොහොර ආනයනය තහනම් කරාම මොකද්ද කරන්නේ? නෑ ඒක තමයි. දැන් ඊට පස්සේ දැන් ඔබතුමාලා 100%ක් කාබනික පොහොර සඳහා යොමු වෙනකොට ඇමතුමා මූලිකවම ඔබතුමාලගේ අධ්‍යයනයක් තියනවාද මේ දෙමුහුම් බීජ සැකසීලා තියෙන්නේ මේ රසායනික පොහොර වලට. එතකොට ඒක වැරදි. දෙමුහුම් බීජ වලට කිසිසේත් බලපාන්නේ නැහැ. ඔබ පර්යේෂණයක් තියනවාද ඔබතුමාලා අධ්‍යයනයක් තියනවාද? සියලු පර්යේෂණ අපි මේ සියල්ල ඔබ දන්නවා අපේ වීවගාව සඳහා බතලේගොඩ වී පර්යේෂණ ආයතනය තියෙනවා. ඒක අනිකුත් භෝග සඳහා අපේ විවිධ පර්යේෂණ ආයතන තියෙනවා. හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි යෝජනා කරන ආණ්ඩුවට දැන් අපි රසායනික සහ දැන් වල්නාශක සහ කෘමිනාශක නවත්තලා තියෙනවා. හැබැයි අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඔක්කොම උත්තර දුන්නත් අපිට සමහර කෘමිනාශක කීපයක් ගෙනලා රාජ්‍ය සතුව තියාගන්න වෙයි. දැන් මම ඔබට උදාහරණයක් ගත්තොත් අලවලට හදෙනවා මේ වෛරස් එකක්. අලවලට හැදෙනවා ඒක හැදුනට පස්සේ ෆංගස් එක ඒකට ගහන බේතක් අපි ළඟ කාබනික වල නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපි රජයට යෝජනා කරනවා පොඩි ප්‍රමාණයක් රජයේ සතුව ගෙනල්ලා තියාගන්න කියලා එවැනි ඒවා. ඒ කියන්නේ එහෙම වුණොත් එවැනි වසංගතයක් આવත් එක ටක් ගාලා පාවිච්චි කළා ඒ ප්‍රදේශයේ කාබනික නොවේ කියලා අපිට හඳුන්වන්න සිද්ධ වෙනවා අපි යනතෙක්. මොකද අපි හැබැයි ওই හැමදේ සඳහාම කාබනික කෘමිනාශක සහ වල්නාශක සම්බන්ධෙනුත් යම් පර්යේෂණ කරලා ඒ සියල්ල කරලා නවත්වීමක් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ වගේ බුල්ඩෝස් තීන්දුවක් නොගත්තොත් කවදාවත් කටයුත්තක් කෙරෙන්නේ නැහැ මම. හැබැයි එතුමා දැන් ඔබතුමාලා ඔය මේ ගන්න තීන්දුවත් එක්ක ඔබතුමාලගේ ලෝක භාවිතාවේ අධ්‍යයනයක් තියෙනවද? ලෝකෙ මොනම රටක් තියෙනවද 100% කාබනික පොහොර වලින් යැපෙන රටක්? 100% කාබනික පොහොර වලින් නැහැ. නමුත් මම ඔබට කිව්වා ලෝකේ රටවල් 186ක් කාබනික පොහොර කාබනික වගාවේ නියැලෙන රටවල් ඉන්නවා. දැන් අපි ගත්තොත් ඉන්දියාවේ සිංජි කියන ප්‍රාන්තයේ 100%ක් කාබනික. එවැනි ඇමරිකාවේ ගත්තොත් එවැනි ප්‍රාන්ත තියෙනවා. ඉතින් මම ඔබට කිව්වොත් මේ තීන්දුව අපි ජයග්‍රහණය කරොත් ලෝකේ එකම රට තමයි කාබනික පොහොර භාවිතය කරන එකම රට. දැන් ඔබතුමා කියපු තැන හරිය. දැන් සිංජි ප්‍රාන්තයේ ওই තීන්දුව ගන්න 2003. ඒ 2003 බලයට පත්වන පර්ජාන් චම්ලි ඇමතිවරයා තමයි ඔය තීන්දුව ගන්න. හැබැයි 100%ක්ම කාබනික වගාවක් වලින් පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ 2010 දී. ඔව් තීන්දුව අරගෙන එකපාරම එක රයින් හරි අවුරුද්දෙන් දෙකකින් හරි කරේ නෑ ක්‍රමානුකූලව එක කරේ. හැබැයි අපි 100%ක්ම පරිවර්තනය වීම තුළ අපිට අර කියන දීර්ඝකාලීන ප්‍රතිලාභය ලබා ගන්න ඉලක්කයට යන්න පුළුවන් වේද? ඉතින් මේ එකපාරම 100%ක්ම ඔබතුමාලා මම ඔබට කිව්වේ අපි පුංචි දූපතක් දැන් මම ඔබට ගත්තොත් දැන් අපේ රටේ තේ තියෙන්නේ ලක්කර ලක්ෂ 5යි. තේ අක්කර ලක්ෂ 5යි අපි ළඟ තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් කුරුදු තියෙන්නේ අක්කර 3,40,000යි. අපේ ගත්තොත් පොල් තියෙන්නේ 4,50,000යි. මේ තියෙන ගණන්. හරි. ඒතර අපි ගත්තොත් අපේ වී තමයි හෙක්ටයාර 19 ලක්ෂයක් අපේ වැඩිපුර තියෙන වී ටික තමයි. මේ අපේ ගත්තොත් අපි රටක් හැටියට ගත්තොත් ලෝකේ කාබනික වගාවත් එක්ක බැලුවාම අපිට හෙක්ටයාර ලක්ෂ 15ක් වගේ තමයි මේ සම්පූර්ණයෙන් පොහොර අවශ්‍ය වෙන්නේ අපිට මේකට. මේ පරිවර්තනයට යන්න වෙන්නේ හෙක්ටයාර ලක්ෂ 15කට විතර. මිලියන 2.2 ජනගහනයකට. ඒ නිසා මේක හරියට කළමනාකරණය කරොත් මේක හරියට කළමනාකරණය කරොත් මේක බැරිකමක් නැහැ. ඔය දැන් බීජ හැදිලා තියෙන්නේ රසායනික පොහොරත් එක්ක බද්ධ වෙලා යනවා නම් පොළව සැකසීලා තියෙන pH අගය ජලයේ තෙතමනයේ තියෙන ස්වභාවයන් මේ සියල්ල එක්ක බලපුවාම ශාකයක් වර්ධනය වීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන නයිට්‍රජන් පොටෑසියම් සහ ෆොස්ෆරස් අවශ්‍ය වෙනවා නම් අපේ රටේ කන්න දෙක නිර්මාණය වෙලා තියෙන්නේ මාස 3 මාස වී වලටයි දෙමාස වී වලටයි දෙකමාර වී වලටයි මේ රසායනික පොහොර භාවිතයත් එක්කම නම් මේක දැන් එක පාරම ඔබතුමාලා කාබනික පොහොර වලට පරිවර්තනය වෙච්ච ගමන් මේ ස්වභාවය වෙනස් වෙන්න පටන් ගන්නව නෑ මැතුමා. නෑ මම ඔබට කියන්නේ
මේකේ කාබනික රසායනික කියන එක පටල ගන්න එපා මේකේ. ඔබ හිතන්න ගොයමට අවශ්‍ය ගොයන් ගහට මොනවද ඕනේ සංඝටක ටිකට. ගොයමට ඕනේ දේවල් ටිකක් තියෙනවා. හැදෙන්න ඒ පැලේට අවශ්‍ය ප්‍රධාන වශයෙන් ඇමතුමා නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් ටික ඕනනේ. ඒක අපි රසායනික හෝ කාබනික දෙනවා නම් එච්චරයි. ඒකට අවශ්‍ය සංඝටක ටික අපි දෙනවා නම් එච්චරයි. මේ කාබනික වගාව කියන්නේ ඔබ කියන්නේ ඒක නැතුව දෙන්න බෑ. නයිට්‍රජන් දැම්මේ නැත්තම් බෑ. නිෂ්පාදනය නෑ අපි දන්නවා. ගොයමට ගැව්වේ නැත්තම් ගොයම කහ වෙනවා. ඉතින් අපි මෝඩයෝනේ අපි ඒක දන්නවා හොඳට. ඉතින් ඒ නිසා අපි ඔබට කියන්නේ මේක දැන් මම ඔබට ගත්තොත් දැන් වී මාෆියාවත් එක මට ගිය කන්නේදී ගැටෙන්න උනා. දැන් මට මුළු කැබිනට් එකම කෝක් කරන්න එපා යන්න බෑ. මං කොහොමද මං ගහනවා මේක කියලා. අපි වී මාෆියාවත් එක පළවෙනි පාර හැප්පුණා. මට කැබිනට් මණ්ඩලය දුන්නා. ඔයාට ඕනේ ගන්නකට කියලා වී කණ්ඩේ කියලා මට දුන්නා. මම ගිල්ල කරා. අපි සටන කරා. අපි අද වෙනකොටත් සතොස්ස සම්පකාර ෆුඩ් සිටි ඔක්කොටම එළිය වෙළඳපොළ 115 වෙන්න පුළුවන් හාල්. අපි 92කට හාල් ටික දෙනවා. අපි ඒ සටන ජය ගත්තා. ඒ කියන්නේ අපිට උවමනාවක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් මම කියන්නේ මේක චැලෙන්ජ් එකක්. මේක චැලෙන්ජ් එකක්. ඉතින් මම කියන්නේ මේක අපි දැන් හරි ඔබතුමා චැලෙන්ජ් එකක් බාරගෙන තියෙනවා හරි. මම චැලෙන්ජ් එකක් බාරගෙන තියෙනවා කියන්නේ ආණ්ඩුව තීන්දුවක් කරන් කෘෂිකර්ම ඇමතුමාට මේක දුන්නාම මට මේක දාලා යන්න බෑ. නෑ ඇමතුමා හරි. දැන් ඔබතුමා චැලෙන්ජ් එක බාරගෙන තියෙනවානේ. අපේ රටේ සමස්ත ජනගහනයෙන් 140ක් කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන කාර්යය නිරත වෙනවා. 100% ප්‍රජාව වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කරන්න ඕන. 140ක් නිෂ්පාදනය කරන ප්‍රජාවගේ අස්වැන්න 140කින් අඩු වුණොත් බිලඳ පොලේ 60යි තියෙන්නේ 40ක හිඟයක් තියෙනවා. ඔබ කොහොමද කියන්නේ 140කින් අඩු වෙනවා? නෑ මම උපකල්පනයක් මම කියන්නේ. ඔබ උපකල්පනය කරන්න පුළුවන් 90කින් අඩු වෙනවා කියලා. නමුත් මම ඔබට මේ පරිවර්තනයත් එක්ක එමතුවා එහෙම නොවේ කියලා කියන්නත් බෑනේ එමතුවා. කොහොමද එන්නේ? ඔබ බලන්න ඔබ අධ්‍යයනය කරන්න ඔබ පොඩ්ඩක් බලන්න ලෝකෙ ගිහිල්ලා කාබනික පොහොර වගා කරන රටවල්. ඔබ බලන්න ගිහිල්ලා කාබනික පොහොර දැන් ලංකාවේ වෙන මොකද ඕනේ නැහැ. ඔබ බලන්න ලංකාවේ කාබනික පොහොර වගා ඔබ දන්නවද තිස්ස මහරාමේ ගිහිල්ලා බලන්න. උඩරට එළවලු ටික ඔක්කොම වවනවා කාබනික පොහොර දාලා තිස්ස මහරාමේ. ගොවියෙක්. හරි. එතකොට බබා ඔබ ගිහින් බලන්න කාබනික පොහොර වගා කරපු රටේ මම කියන්නේ මේක චැලෙන්ජ් එකක්. මේක චැලෙන්ජ් එකක්. හැබැයි මම ඔබට කියන්නේ අපි මේ අපිට තියෙන අභියෝග සියල්ල අපි දැන් සටහන් කරගෙන තියෙනවා. අපි ජනාධිපතිතුමත් එක්ක අපි ඉඳ ගන්නවා ලබන සඳුදා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් දැන් අපිට මේ පොහොර ආනයනේ මාස දෙකකින් කරනවා කියන එකත් ලේසි නෑ. ඉතින් අපිට සමහර විට රටවල් දෙකක් අතර ගෙන්නන්න වෙයි. ඒ කියන්නේ අපිට රටේ තියෙන ටෙන්ඩර් පටිපාටි රටවල මාස දෙකකින් පොහොර ගෙන්නන්නත් බෑ අපිට. ඉතින් එහෙම වුණොත් අපිට G2G ගෙන්නන්න ඕන රටකට තියලා. ඉතින් එහෙම අභියෝග ගණනාවක් අපි ළඟ තියෙනවා මේකෙදි. ඉතින් දැන් මම ඔබට කිව්වේ දැන් වසංගතයක් ආවොත් අපිට බැරි වෙනවා ඒ වසංගතයට මුහුණ දෙන්න මොකද? ඒක තමයි මම ඔබට කිව්වා අපි ආණ්ඩුවට යෝජනා කරනවා පොඩි සංචිතයක් ගෙනලා තියාගන්න කියලා. මේක හැදෙනකම් පොඩි ඒවා අපිට කරගන්න වෙයි. හැබැයි ආණ්ඩුව කියනවනම් මේක කරන්නයි කියන්නේ කියලා මම ඔබට කියන්නේ අපි පොඩි දූපතක්. මතක තියාගන්න අපි පුංචි දූපතක්. අපිට මම ඔබට කිව්වේ අපි වගා කරන හෙක්ටයාර් ප්‍රමාණය ගත්තොත් අපි ගත්තොත් මුළු සමස්ත තේ වගාවම තියෙන්නේ ලක්ෂ 5යි. කුඩා තේවතු හිමියෝ සහ අපි 3 ලක්ෂ ගාණක් කුඩා තේවතු හිමියෝ මහවතු කරන්නේ 1 ලක්ෂ ගාණක්. ඉතින් එතකොට අපි මේ බොහොම මේ කට්ටියට අවශ්‍ය ප්‍රමාණය තමයි අපි දෙන්න ඕන. දැන් ඔබට කිව්වොත් ඔබ පිළිගන්නවද මේ දවස්වල පෙරදිනේ විශ්වවිද්‍යාලයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පස පිළිබඳ සමීක්ෂණයක් කරනවා. ඒ වාර්තා තාම එළියට ආවේ නැහැ. හෙට අනිද්දා එළියට දාන්න පුළුවන් අපිට. ඕන් කියනවා තව කන්න දෙකකට නුවරඑළියට පොහොර ඕනේ නැහැ කියලා. එච්චර පොහොර දානවා. නුවරඑළියේ ගොවියට පොහොර ඕනේ නැහැ කන්න දෙකකට කියලා ඒ පර්යේෂණ වාර්තාවේ තියෙනවා. ඒ කියන්නේ පොහොර එච්චරකට දාලා තියෙනවා. මේ මහ පොළවේ පොහොර තියෙනවා. මේ මහ පොළවේ ඔබ හිතන්න මේ ගහන පොහොර. අනිත් එක මේ දාන පොහොර වලින් 75ක් නයිට්‍රජන් වලින් එළියට යන්නේ මේ වගේ. ඉතින් ඒ නිසා අපි මේ ගහට අල්ලගන්න යම් පොඩි ප්‍රතිශතයක්. ඉතින් ඒ නිසා මේක මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කැබිනට් පේපර් එක දාපු හින්දා එතුමාගේ කෘෂිකර්ම ඇමති හින්දා මට තියෙන හැමකට ජනාධිපතිතුමා බේරන්න අපි මේක හදන්නේ මේ පිළිබඳ අපි කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගේ ලේකම්තුමා අපි අතර විවිධ බරපතල අපේ ගෝරේ මේකත් අපේ අමාත්‍යාංශය ඇතුලේ මේ දවස්වල අපි ලොකු යුද්ධයක ඉන්නේ. මේකට පක්ෂව කතා කරනවා විපක්ෂව කතා කරනවා මැද තැනට එනවා අපි දීර්ඝ සංවාදයක් යනවා මොකද මම ඔබට කොහොම කලුත් අත්දැකීමක් අභියෝගයක්. ඉතින් ඒ නිසා මම ඔබට කියන්නේ මට දැනෙනවා අපි කණ්ඩායමක් හැටියට එකට හිටියොත්. දැන් මම ඔබට මම මෙහෙම කියන්න. දැන් මම ගියා විදුලි බල ඇමති හැටියට නොරොච්චෝලේට. මම නොරොච්චෝලේට යනකොට මම දැක්කා ඒ ගමේ නිල් පාට දරුවෝ. ළමයි ඉන්නව නිල් පාටයි. මම ඇයි කියලා බලපුවම ඔබ දන්නවද නොරොච්චෝලේ තියෙන වැලි පස. මේ වැලි පසට යූරියා ගහලා නයිට්‍රික් වතුරට ගිහිල්ලා ඉපදෙනවා ළමයි නිල් පාට. ඔබ දන්නවද? ඔබ දන්නවද දවසකට වකුගඩු රෝගීන් කීයක් අපි අඳුර ගන්නවා? අපි දවසකට පිළිකා රෝගීන් කීයක් අඳුර ගන්නවා?
හරි ඔබ දන්නවද දැන් මේ කරන කැම්පේන් එක අපිට වැඩියම උදව් කරන්නේ කවුද? රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය. කවුද දැන් මම මේ අහන්නේ කවුද මේ පැත්ත ගැන කතා කරන්නේ? අපි තාම මේව කතා අපි මේක මහ පොළොවේ යථාර්ථය කර අපි මේකෙන් වෙන භූතය අපි තාම කාටවත් කිව්වේ නෑ රටට. ඕනේ දැන් ඔබතුමා කියන කාරණා හවරි 2020 පිළිකා වලට ගොදුරු වෙච්ච අය 29604යි. මරණ 16691ක් වාර්තා වෙලා තියෙනවා. ඒක සාධනීය යමතුමා. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි මේ පරිවර්තනය වෙන්න ඕන. මේ චේන්ජ් එක අපි ගන්න ඕන. හැබැයි මෙතන තියෙන ගැටලුව දැන් ඔබතුමාලා සඳහන් කරනවානේ ගොවියෙකුට යම් තැනකදී අස්වැන්නේ පාඩුවක් වුණොත් ගොවියාට ඔබතුමාලා වන්දියක් ගෙවනවා. වෙළඳ පොලේ වෙන හිඟේ කොහොමද ඔබතුමාලා පියවගන්නේ කියන උපකල්පනයක් තියෙනවා. මම ඔබට කියන්නේ අපි මේ වන්දියක් ගෙවනවා කියන්නේ ඇයි ගොවියට තියෙන ආත්ම ශක්තිය ලබා දෙන්න. හරි අමතුමා දැන් ඔබතුමාලා කියන්නේ ගොවියට නෑ මම කියන්නේ අපි ගොවියට කොන්ෆිඩන්ස් එකක් දෙන්න එපා. අපි දන්නවා ලෝකේ වී සඳහා ඒ අවශ්‍ය පොහොර ටික ලබා දුන්නම දැන් අපි ගත්තොතින් මම මේ කියන්නේ උසස්ම තාක්ෂණයේ තියෙන කාබනික පොහොර භාවිතා කළා. මම ඔබට කියන්නේ අපේ සාමාන්‍ය ගොවියා අපේ රටේ දේශීය තාක්ෂණයේ යොදලා කාබනික පොහොර කුඹරට වගා කළා. ඒම නිෂ්පාදනයමයි. එම නිෂ්පාදනයම හම්බෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔබට කියන්නේ මේක චැලෙන්ජ් එකක්. මම ඔබට සමස්ත ලංකා ගොවි සම්මේලනය මම කැඳවුවනේ. මම අපේ රටේ සමස්ත ලංකා ගොවි ඒ තමයි අපේ ඉන්නේ ගොවි මේ හේනේ රැල් රකලා ආපු මිනිස්සු ටික මම කතා කරේ. කිව්වේ මහත්තයෝ අපිට පොහොර ටික දෙන්න. ඔව්. එච්චර අපිට කාබනික අපිට පොහොර ටික දෙන්න මේක. එච්චර ඒගොල්ලන්ගේ ඉල්ලීම. ආණ්ඩුවක් හැටියට අපිට තියෙන්නේ ගොවියට අවශ්‍ය පොහොර ටික ලබා දෙන්න. දැන් එමතුමා හරි කියන කාරණාව හරි. හැබැයි එමතුමාගේ මගේ ප්‍රශ්නෙට තාම ඔබතුමාගේ උත්තරය ලැබුණේ. ඔයා ප්‍රශ්නයක් ඔබතුමා ඔළුවේ හිතේ තියාගන්න. ඔළුවේ හිතේ තියාගන්න. යම් තැනකදී ඔබතුමාලා වෙළඳ පොලේ මේ පරිවර්තනයත් එක්ක අස්වැන්නේ හිඟට යාවක් වුණොත් අස්වැන්නේ අඩු වුණොත් ඔබතුමාලා ගොවියන්ට වන්දි දීලා ඔබතුමාලා ඒක පියව ගන්නවනේ. අනිත් පැත්තේ වෙළඳ පොලේ වෙන හිඟයට පාරිභෝගිකයට වෙන හිඟයට මොකද්ද ඔබතුමාලා ගන්න පියවර? මම ඔබතුමාට ඒක තමයි කිව්වේ මේ තාක්ෂණය තුල මම ඔබට කියන නිෂ්පාදනයේ අඩුවක් වෙන්නේ නැහැ. නිෂ්පාදනයේ අඩුවක් වෙන්නේ නැහැ. මම ඔබට කිව්වේ යම් නිෂ්පාදනයේ අඩුවක් සිදු වුණොතින් අපිට ගැටලුවක් නොවෙන්න. අපිට බෑ අපි හිතමු හාල් අඩුවක් වෙනවා. හැබැයි රසායනික පොහොර ගාපු හාල් අපිට ගේන්න බෑ. එතකොට ඒක වැඩක් නෑ මේකේ හදලා. හරි මේ සියල්ල පිළිබඳ අපි ස්ටඩි එකක් කරනවා දැන් මේ දවස්වල. අපිට යම් හිඟතාවයක් වුණොත් අපි ඒකට දෙන පිළියම මම ඒකයි ඔබට කියවන්න ලබන සඳුදා වෙනකම් මේකට උත්තරයක් දෙන්න බෑ කියලා. ඒ නිසා අපිට යම් අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් යම් අඩුවක් වුණොත් ඒකට ගන්නා වූ ක්‍රියාමාර්ගයේ පිළිබඳවත් අපි දීර්ඝ සාකච්ඡාවක් යෙදෙනවා. අපි ඒ පිළිබඳවත් කතා කරනවා වෙළඳ එක්ක අපි කතා කරනවා. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන එකම දේ තමයි මේ ගත්ත තීන්දුව තුළ රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් පණ නගින්නේ නැහැ. ගොවියට පොහොරවල හිඟයක් ඇති වෙන්නේ නැහැ. නිෂ්පාදනයේ අඩුවක් වුණොත් ගොවියට අසාධාරණයක් වෙන්නේ නැහැ. දැන් ඔබ ගන්න මෙයා මේකේ දැන් ඔබතුමා ඔය ගන්න ලයින් එක ගැන මගේ විරෝධතාවයක් නැහැ. මම ඔබට කියන්නේ අපි කැන්සර් වලට වෙන් කරන මුදල අවුරුද්දකට. අපි වකුගඩු වලට වෙන් කරන මුදල අවුරුද්දකට. අපි එතකොට මේ දැන් ඔයා හිතන්න දැන් අද දැන් අපේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අපි මේකට අවිල්ලා කතා කරාම කිව්වා අපේ විශේෂඥ වෛද්‍ය පාදිනී මහත්තයා එතුමා ළඟට දැන් එනවා කියලා මේ අවුරුදු 10 ළමයි දියවැඩියා. ඔව්. අඩු වයසේ ළමයිට මොන රෝග තියෙනවා හැදෙනවයි කියලා. හරි. එයාගෙන අවුරුදු 10 ළමයි යාට එනවා. හරි. ඉතින් මේ මතක තියාගන්න මේ ලෝකෙ පිළිගත් විශ්වවිද්‍යාලවලින් මේ සියල්ල පිළිබඳ පර්යේෂණ යොදලා තියෙනවා. පිළිගත් විශ්වවිද්‍යාලවලින්. ඉතින් ඒ නිසා ඒතන තමයි එමතුමා යම් තැනක කණ්ඩායමක් ප්‍රශ්න කරන්නේ. දැන් ඔබතුමාලා මේ ගන්න තීන්දුව ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව හරි. ජනතාවට දුන්න තීන්දුවක් පොරොන්දුවක් අවුරුදු 5 ඇතුළතදී ජනාධිපතිතුමා සාක්ෂාත් කළ යුතුයි. ඒ සඳහා වන ක්‍රියාත්මක වීමට ඔබතුමාලා සාධනීය විදියට සියලු අංශ පිළිබඳව පර්යේෂණයක් කරලා සියලු දෙනාගේ පොදු එකඟතාවය මත උනොත් මේකට විකල්පයක් හොයලා මෙහෙමයි කියන කාරණා සම්බන්ධයෙන් හොයලා තියනවාද කියන කාරණේ පිළිබඳව සාකච්ඡාවක් කරනවා. ඔබ හිතනවද ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ ඉස්කෝලේ ගිය කෙනෙක් කියලා? ඔබ හිතනවද මේ ආණ්ඩුවේ මැති ඇමතුරුට දැනුමක් නැති මිනිස්සු කියලා? ඔබ හිතන්න ආණ්ඩුවේ වැනි ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්නකොට අපි මේ පිළිබඳ අධ්‍යයනයක් කරන්නේ නැතුව මේ පිළිබඳව අපි බලන්නේ නැතුව අපි ඔබ කියනවා වගේ ඔබ කියන අභියෝගය සාධාරණයි. මොකද මේ රටේ ජනගහනයෙන් 140ක් කෘෂිකර්මාන්තයේ ජීවත් වෙනවා. ඒතකොට දැන් පහුගිය කාලේ ගත්තොතින් දැන් මම කෘෂිකර්ම ඇමතිවරයාට පහුගිය කන්නේ මම හරිම සතුටින් ඉන්නේ. ඇයි? වැඩිම අස්වැන්න බී. හරි ඒ ගොවියට හොඳම මිල. මට ඉතින් ඊට වඩා සතුටු වෙන්න දෙන්නේ නැත්නම් කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මම තරම් සතුටු වෙන කෙනෙක් නෑ. මොකද ගොවියට දෙන්න පුළුවන් උපරිම අපි දුන්නා. පෝර ටික දීලා විල දීලා ගහලා ගොවියගේ අලවලට හොඳයි මල හොඳයි කිසි ගොවියෙක්ගේ වචනයක් නෑ. මම කැමතියි ඒකට. හැබැයි ඒ වගේම අපි රටක් හැටියට
අපි හිතන්න ඕනේ රටක් හැටියට. එදා මම ඔබට කියන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලනයෙන් බඩු විකුණන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මේ එතුමා ගන්න සමහර තීන්දුව මහ පොළොවේ කරන්න ගියාම රටේ මිනිස්සු හැබැයි ඒ වගේ වටිනාකම නිම කරන්න බෑ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ මත්කුඩු ටික නවත්තනවා. මේ රටේ පාතාලේ නවත්තනවා. හැබැයි මේ රටේ පාතාලේ නවත්තන එක ගැන මත්කුඩු නවත්තන එක ගැන කවුරුත් මේ රටේ කතා කරන්නේ නැහැ නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා මෛත්‍රීපාල සිරිසේන මංගතුමාට කිව්වා එතුමාගේ ලේකම් කාර්යාලයේ වියදම බිලියන 3.1යි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම බිලියන 1.3යි. හරි එතකොට බිලියන 1.7 3.02 බිලියන 1.7ක් ඉතුරු කරා. කවුද මෙයා කතා කරන්නේ වගේ? කවුද කතා කරන්න කියන්නකො මට? ආණ්ඩුවේ නාලිකාවක් කියලා ඔබතුමාලා කතා කරනවද කියලා කියන්නකො නෑ. අපි කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් අපි කතා කරන්නේ ඔබතුමාලා පැහැදිලි කරන්න ඕනේ. නෑ මම කතා කරන්නේ ඔබතුමාලගේ නාලිකාවල කතා කරන්නේ නැහැ. ආණ්ඩුවේ අමතුරු අපි කතා කරන්නේ නැහැ. මම මේ කියන්නේ සමාජයේ ඔබට මම දොස් කියනව නෙවෙයි. පුතා මම මේ වාට තරහකට කියන මම කියන්නේ එතුමාගේ ප්‍රතිපත්ති එතුමා පාවිච්චි කරන්නේ ඇමතුමා ඒක මම කියන්නේ අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය මේ රටේ 69 ලක්ෂයක් ගරු කරලා තියෙනවා. මට විනාඩියක් දෙන්න. දැන් බලන්න එතුමාගේ කැබිනට් පත්‍රිකාව බලන්න. දැන් මේ බලන්න එතුමා ගන්න තීරණ පිළිබඳව. හරි. දැන් මේ බලන්න විදුලි බල ශේෂ්ත්‍රයේ ගන්න සම්බන්ධයෙන් ගන්න තීරණ. දැන් එතුමා මේ රටේ ඩීසල් බලාගාර වලින් 70ක් නිෂ්පාදනය කරපු විදුලිය පුනර්ජනනීය බලශක්තිය 30%කට ගෙන. ඔබ දන්නවද ඩීසල් මෙගවොට් එකකින් වාතයට එක්ක හුවෙන මේක පිළිබඳව. හරි. දැන් මේ දැන් බලන්න අද වෙනකන් අපිට බැරි වුණා මේක විකුණ ගන්න බැරි වුණා තාම. මේ කැබිනට් පේපර් එකේ දැන් මේ පොහොර ගැනනේ කතා කරන්නේ. මේ පොහොර ගැන කතා කරන්නේ. හැබැයි මේකේ එතුමා කාරණා කරන සඳහන් කරන 40. දැන් ඔතුමා බලන්න පරිසර අමාත්‍යාංශය. දැන් බලන්න අර පෞගේ කාලේ ගස් කපනවා කියලා කතා කරපු එක පරිසරවේදී එක්ක කතා කරනවද කියලා බලන්න. දැන් ඔබ මට කියන්න මේ පොහොර ප්‍රශ්නය කියලා අද වෙනකන් ජනතා විමුක්ති උරුමන කතා කරාද? වචනයක් ඔබ දැක්කද නා ඔබ දැක්කද ඔබ හවස ගෙදර ඉන්නකොට ආලින්දේ ඔබ දකින්නද JVP එක මේකට ගහනවා කියලා? නෑ. හරි ගහන්න බෑ. මේ රටේ පරිසරවේදීන් අද කෝ? පළවෙනි වතාවට රට ගැන පරිසරය ගැන හිතලා දැන් ගෝඨාභය රාජපක්ෂ කැලෑ කපනවයි කිව්වා. වන විනාශ කරනවයි කියලා කිව්වා. හරි. දැන් බලන්න ඔබ බලන්න මේ පත්‍රිකාවේ පුතා මේකේ බලන්න එතුමා සඳහන් කරන කාරණා 40ක්. මේ පොහොර කියන එක එකක්. ඉතින් මේ කාරණා 40 එතුමා සඳහන් කරන දේවල් ටික බලන්න. ඉතින් මම කියන්නේ මේකේ ඇයි අපි කතා කරන්නේ නැත්තේ පැත්ත ගැන. ඒ සාධනීය පියවර ගැනත් අපි කතා කරමු. එමෙතුමා දැන් ඔබතුමාගේ මේ කියන විෂයට අදාළව මේ වෙලාවේ බොහෝ දෙනෙක් බලාගෙන කෘෂි කර්මාන්තයට අදාළව ඔබතුමා ආපු වෙලාවේ මෙන්න මේ කියන කාරණාවනේ. එතනදී දැන් තව කාරණාවක් පැහැදිලි කරගන්න ඕන ගරුව එමෙතුමා. දැන් ඔබතුමාලා මේ තීන්දුව ගන්නවා. ඍජුව ගන්නවා මේක අපි ක්‍රියාත්මක කරනවා කියලා. ඔබතුමාලා මේ ක්‍රියාත්මක කරන්න ගන්නේ වී සහ එළවලු දැන් ඔබතුමාගේ විෂයට අදාළ කාරණා සම්බන්ධයෙන් දැන් ඔබතුමා සඳහන් කරේ. එතකොට අනෙක් පැත්තෙන් අපනයන භෝග සම්බන්ධයෙන්ුත් මේ ගැටලුව තියෙනවා. එළවලු ටික සම්බන්ධයෙන් මේ වෙලාවෙත් ඔබතුමාලා නම්‍යශීලී තීන්දුවක් ගන්න සූදානමක් තියනවාද? යම් තැනකදී දියර පොහොර භාවිතා කරන උදවිය ඉන්නවා. උන්ට අවශ්‍ය කරන දියර පොහොර ටික දෙන්න. යම් ප්‍රමාණයකින් රසායනික පොහොර භාවිතා කරන්න ඕන එළවලු වගා කරන තැන් තියෙනවා. ඒවට ඒ පහසුකම ලබා දෙන්න ඔබතුමාලා නම්‍යශීලී තීරණයක් ගන්න නෑ. ඒකත් ඕනේ 100ක් කාබනිකයි කියලා ඔබතුමාලා. අපි මේ සියල්ල පිළිබඳ අපි භෝගයෙන් භෝගය සාකච්ඡා කරනවා. අපි හැම භෝගයකටම අවශ්‍ය පොහොර පිළ දැන් ඔබට ගත්තොතින් අපි පොලි ටනල් වල විශාල වියදමක් දරලා පිටරට යවන ආයෝජක ව්‍යාපාරිකයන් අපි දන්නවා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා මේකෙදි. අපි ඒ සියල්ල පිළිබඳ අපි සටහන් කරගෙන තුන. ඒ සියල්ල පිළිබඳ සාකච්ඡාවකට යනවා අපි. ඒ නිසා අපේ ඉලක්කය 100%ක් කාබනික පොහොර කියන එක. යම් තැනකදී ඒ කියන්නේ ජනතා විරෝධයක් හරි ජනතාවගේ ඉල්ලීමක් හරි આવොත් ඒක සංශෝධනය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ජනතා විරෝධයක් ජනතා සංශෝධනයක් විය යුත්තේ ගොවියට පොහොර ටික දිගන්න බැරුණොත් විතරයි. 2013 මහින්ද යාපා ඇමතුමා කෘෂිකර්ම ඇමතිවරයා වෙලා ඉද්දිත් ඔබතුමාලා උත්සාහ කරා මහින්ද චින්තනයේ තුල යම් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන ආවිලා කාබනික වගාව දියුණු කරන්න. හැබැයි ජනතාවගෙන් නැගිච්ච විරෝධයත් එක්ක ඔබතුමාලා ආය අකුල ගත්තා ඒක. ඊට පස්සේ ආණ්ඩුව මේ කාරණාව සම්බන්ධයෙන් නොතකා ඔවුන් කෘෂිකර්මාන්තයේ යන විදිහට යන්න දුන්නා. දැන් ආය ඔබතුමාලා උත්සාහ කරනවා 100% කාබනික පොහොර භාවිතාවට එන්න. අපි වෙනවට කියනවා නෙවෙයි ඇමතුමා. සමහරවිට මේ අවුරුදු 5 ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නැත්නම් ඔබතුමාලාගේ ආණ්ඩුවේ අවසාන අවුරුදු 5 වෙන්න පුළුවන්. ඊළඟට වෙන ආණ්ඩුවක් පත් වෙන්න පුළුවන්. මේක ඔබතුමා හිතන හැටි අපි එහෙම හිතන්නේ නැහැ. ඒක අමුතුමා එහෙම කියන්න බෑනේ. දැන් ඔබතුමාලා 2015 එහෙම හිතුවා වෙන්න පුළුවන් නේ. නෑ ඔබතුමාට හිතන්න පුළුවන් මට ඒ ලොකු විශ්වාසයක් තියෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා විසින් මේ ගනු ලබන තීරණ මහ පොළවේ යථාර්ථයක් බවට පත් වුණාට පස්සේ. ඒ කියන්නේ තව අවුරුදු ගානකට පස්සේ
එදාට අපිට බලා ගන්න පුළුවන් මේ මැතිවරණ ප්‍රතිඵලයට අපි දෙමු. මම ආව ප්‍රශ්නේ දැන් ඔබතුමාලගේ මේ ඉලක්කය දීර්ඝකාලීන ඉලක්කයක් නම් ඊළඟ ආණ්ඩුව ආපුවම මේක නොවෙනස් වෙන්න. සමස්ත ප්‍රතිලාභයේ මේ අවුරුදු 5 තුළ ජනතාව යම් කැපකිරීමක් කරනවා. ඒ ප්‍රතිලාභයේ රටට අත්පත් වෙන තව අවුරුදු 5ක් යනවා නම් අවුරුදු 7ක් යනවා නම් මේක අඛණ්ඩව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සඳහා අපි කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක් අපි හදනවා. අපේ රටට කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් තිබෙන්නේ නැහැ. මම ආපු ගමන් පටන් ගත්තේ ඒක. අපේ නැෂනල් පොලිසි එක අපි හදනවා. ඒ නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයේ ක්‍රියාත්මක කරේ අපිට ප්‍රතිපත්ති 12ක් තිබුණා. ඒ කියන්නේ පළාත් සහ 9ට ප්‍රතිපත්ති 9ක් තිබුණා. කොයි ජන සේවයක එකක් කරන්නේ. මහවැලි එකක් කරන්නේ. දෙපාර්තමේන්තුව එකක් කරන්නේ. එහෙම තමයි කරේ. හැබැයි අද අපි ඒ ඔක්කොම එකට එක්කව වෙලා අපේ නැෂනල් පොලිසි එක හදනවා අපි. අපේ ජාතික ප්‍රතිපත්ති. ඒ නිසා මොන ආණ්ඩුවාවත් මොන කන්‍යාවත් මොන ඇමතිවරයාවත් කෘෂිකර්මයට එක ප්‍රතිපත්තියක් කරන ප්‍රතිපත්තිය අපිට 95ක් වැඩි ඉවරයි. පෞගේ කාලේ අපි හැදුවා. ඒ නිසා ආණ්ඩුවක් ආවා කියලා නෙවෙයි. ඔබ මතක තියාගන්න අපේ මේක සාර්ථක වුණොත් මම විශ්වාස කරන්නේ මේ රට බාලගත්ත මොන පුද්ගලයා වුණත්. ඒ කියන්නේ මේකේ හොඳ දෙයක් වුණොත් ඒක ආපහු පස්සට යයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපේ ජාතික ප්‍රතිපත්තිය තුළ ඒක හැම ක්‍රියාත්මක කිරීම සඳහා අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ පැහැදිලි කිරීමත් මට අමතුම ඕන. දැන් අපේ රටේ පොහොර සහ මේ නිෂ්පාදන රටට ගෙන්නපු මහා සමාගම් කොටස් වෙළඳ පොලේ උන් දැවැන්ත සමාගම්. මේ නැවැත්වීමත් එක්ක සමාගම් කඩාගෙන වැටෙනවා. සමහරවිට කොටස් මිලදී ගත්ත ප්‍රජාව ඉන්නවා රට පුරා. මොකක්ද ඒ සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔබ බලගන්න තීන්දුව? මම ඔබට කිව්වා මම මේ සමාගම් අපේ රටේ ප්‍රධාන සමාගම් හතර අතරම ඒගොල්ලෝ කැඳෙව්වා. මම ඒගොල්ලන්ට කැඳවලා කිව්වා ඔබට කෙටි කාලයක් තුල කාබනික පොහොර ආනයනය කිරීමේ අවස්ථාව ඔබට තියෙනවා. හැබැයි ඊට පස්සේ ඔබ පරිවර්තනය වෙන කාබනික පොහොර නිෂ්පාදනය කරන්න. අපි අනිවාර්යෙන් අපේ රටේ ප්‍රමුඛ ස්ථානය දෙන. මොකද අපි ඒ ගන්න පොහොර අපි තමයි ගන්න. අපි වයිබැක් ගැරන්ටි අපි ඒගොල්ලන්ට දෙනවායි කියලා. ඒ නිසා කිසිසේත් ඒ සෙක්ටර්ස් වැටෙන්න දෙන්නේ නැහැ අපි. රටක් හැටියට ඒ ආයෝජකයෝ වැටෙන්න දෙන්නේ නැහැ. අපි මේ සමාගම් වල ටික ඔබ බය නැතුව මේකට ඉන්න. හැබැයි ඉතින් ඒ මම කියන්න කැමති නැහැ සමහර අය මේකට විශාල මුදලක් වැය කරනවා මේක නවත්තන්න. මේ වෙනකොට අපේ අමාත්‍යාංශ අපේ දෙපාර්තමේන්තුව වල මේ රටේ උගතුන් විද්වතුන් විශාල පිරිසක් මේ වෙනුවෙන් කඩ යනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න මේ මම හිතුවේ මාෆියා 5යි කියලා දැන් 6 වෙනි මාෆියාව. කාබනික පොහොර මාෆියාවත් අපට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක නවත්තන්න විශාල පාර්ශව ගණනාවක් මේක පිටිපස්සේ ඉන්නවා. ඉතින් දැන් ඔබට මම මෙහෙම කියන්න. ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායම් මන්ත්‍රී කණ්ඩායමතු අපේ മന്ത്രിවරුන්ගේ දැඩි විරෝධයක් මේකට තිබුණා එකපාර කරනවායි කියලා. මම කියන්නේ මේකට ගොවියෝගෙන අපේ മന്ത്രിවරුන්ගේ. හැබැයි අපේ മന്ത്രിවරුන්ට අපි මේක පැහැදිලි කරා. අපි පැහැදිලි කරා මේ අයගේ දැන් ඒ පිළිබඳවත් මම කතා කරනවා. හරි මොකද മന്ത്രിවරු මේ ගොවියට ප්‍රශ්නයක් වෙයිද කියලා. මොකද අපි මතක තියාගන්න ඕනේ මේ තමයි අපි අනිත් ඔබ අමතක කරන්න එපා. සමස්ත ගොවි ජනතාව කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මහින්ද මහත්තයාගේ වෝට් බේස් එක. අපි මේ සෙල්ලම් කරන්නේ අපේ ඡන්ද බදනමත් එක්ක. ඒක හොඳට මතක තියාගන්න අපි මේ මෝඩ නැහැ. මේ ගන්න චැලෙන්ජ් එක මේක අපිට තියෙන ප්‍රශ්නේ ඔබ හිතන්න ඔබ මතක තියාගන්න ඔබ හැමදාම කන්න පුරුදු වෙන ආහාර දැක්ක. අවුරුදු 40ක් එකම කාලා වෙනස් කරන්න ගියොත් ඔබට හරි අමාරුයි. ඒ නිසා මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ මේක මේ සුදුමල් යහනාවේ දාලා රතු පාවඩ දාලා යන ගමනක් නෙමෙයි මේක අපිට යන්න තියෙන්නේ. ඔබතුමා ළඟ පහත පාටි මෝටාර් ඔක්කොමත් එක තමයි යන්න වෙන්නේ. ඔබතුමා ළඟ පහතක ඡන්දයක් තිබ්බනම් මේ තීන්දුව ගන්න නෑ. නෑ එහෙම කියන්න නෑ. එහෙම නෙමෙයි. මම ඉතින් ඒකනේ අපි කලින් ගත්තේ. අපි මැතිවරණයක් ලං කරලා ගත්තේ නෑනේ. ඒ අපි තීන්දුව ගන්න ඕනේ කලින්. මැතිවරණය වෙනකොට ඒකේ ප්‍රතිඵලය එන්න ඕනේ. මැතිවරණයට ලං වෙලා තියලා කවුරුත් තීන්දුව ගන්න නෑනේ. දැන් ඔබතුමාලා මේ ගත්ත තීන්දුව ගමේ ඉන්න සක්‍රියව කුඹුරට බහැලා වැඩ කරන ගොවියා ළඟට පණිවිඩය ගිහිල්ලා තියෙනවද? යම් තැනකද හොරු තියෙන ගැටලුවක් निराකරණය කිරීම වෙනුවෙන් ගමේ ඉන්න කෘෂි පර්යේෂණ නිලධාරීව දැනුවත් කරලා තියෙනවද භාවිතාව සම්බන්ධයෙන්? අපි කතා කරමු. හැමදාම මට මොහොතකට අවසර දෙන්න අපි කතා කරමු නිරාමෙන් පස්සේ. අපි අලුත් තීරණය සමගින් ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් එක්ක මේ වෙලාවේ ආණ්ඩුවක් විදිහට තීන්දුව අරගෙන තියෙනවා කාබනික පොහොර භාවිතයේ 100%කට යොමු වීම වෙනුවෙන් ගොවි ප්‍රජාව සඳහා යොමු කරන්න රසායනික පොහොර ආනයන සම්පූර්ණයෙන් තහනම් කරන්න මේ මත පදනම් වෙලා අපේ රටේ කෘෂිකර්මාන්තයේ හෙට දවසට තියෙන අභියෝග පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. එමෙතුමා දැන් ඔබතුමාලා යම් තැන්වල ගැඹුරු සාකච්ඡාවන් සිදු කරගෙන යනවා. මේ තීන්දුව ගන්න කලින් ගමේ සක්‍රියව කුඹුරට බහැලා වැඩ කරන ගොවි මහත්තයා දැනුවත් කරන ළඟම ඉන්න කෘෂි පර්යේෂණ නිලධාරීන් ටික දැනුවත් කරලා තියෙනවද ඔබතුමාලා? නෑ මම ඔබතුමාට කිව්වේ මේ සියල්ල සඳහා අපි රෝඩ් මැප් එක හදලා තියෙනවා අපේ. මොකද අපිට මේ කටයුත්ත කරන්න මාස 3ක කාලයක් තියෙනවා අපිට. ඒ දැන් අපි අපේ මේ වෙනකොට අපි බ්‍රහස්පතින්දා ඉඳලා දිස්ත්‍රික් ලේකම්වරු ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරු
ඒවගේම ගොවියන් කුපනිෂ නිලධාරීන් ඒ හැම කුපනිෂ නිලධාරියෙකුටම අත්පොතක් ගොවියෙකුට හෑන්ඩ්බිල් එකක් මේ සියල්ල අපි මේ වෙනකොට හදලා සියල්ල කටයුතු කරලා අපි අවසන්. ඔබතුමාලා මේ කාබනික වගාව සඳහා යොමු වෙන්න කලින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට ඔබතුමා බාර ගන්න කලින් හරේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට පර්යේෂණ කණ්ඩායම් කොහෙදි හරි කාබනික වගාව සම්බන්ධයෙන් පර්යේෂණය සිද්ධ කරලා තියෙනවද වගා කරලා බලලා තියෙනවද ප්‍රතිලාභ මොනවද ලැබෙන්නේ අස්වැන්න කොහොමද ලැබෙන්නේ යොදන්න ඕන පොහොර සංඝටකයන් මොනවද කියලා පර්යේෂණයක් කරලා පූර්ව වාර්තාවක් ඔබට ලැබෙලා තියෙනවද? අපි පර්යේෂණවලට වෙන් කරලා තියෙන මුදලුයි කාබනික පර්යේෂණ කරලා තියෙන එකක් ගත්තොත් මම කියන්න කනගාටුයි මම ඒ ගැන කියන්න කැමති නැහැ. එච්චර පහත තියෙන්නේ. ඒ කියන්නේ අපේ පර්යේෂණ ආයතන විසින් කාබනික පොහොර කාබනික භාවිතය සම්බන්ධයෙන් කරලා තියෙන පර්යේෂණ ඉතාම අඩුයි. මම මොකද මගේ දෙපාර්තමේන්තුව ගැන මම කතා කරන්න කැමති නැහැ. මම ඒක කියන එක හොඳ නැහැ. සාධාරණයි මම ඇමතිවරයා හැටියට අඩු ගානේ මම ඔබට කිව්වොතින් මගේ අමාත්‍යාංශ ලේකම්වරයාට ජනාධිපති ලේකම්තුමා ලියුමකින් ඉල්ලුවා අපේ රටේ කාබනික පොහොර වගා කරලා තියෙන ගොවීන් සහ භූමිය පිළිබඳව වන්න කියලා. අපේ දෙපාර්තමේන්තුවේ තොරතුරු නැහැ. ඇමතුමද එහෙම අධ්‍යයනයක් නැතුව එහෙම පර්යේෂණයක් නැතුව ඇතුලේ පර්යේෂණයක් නැතුව ඔබතුමාලා අධ්‍යයනයක් නැතුව මහා භූමියේ කරන එක සාර්ථක වෙයිද කියලා ඒක ලොකු අභියෝගයක් නෙමෙයි. අපි ගොඩක් දේවල් අපේ රටේ පර්යේෂණ නොකර දුවලා ලෝකයේ අත්දැකීම් අරගෙන අපි කරන්න පුළුවන් අපිට. අපි මං කියන්නේ මේ අත්දැකීම් මං කියන්නේ අපි පර්යේෂණ දැන් ඔබට මම කිව්වොතින් කෘමිනාශක 28ක් වෙනුවෙන් කාබනික දේ භාවිතා කරමින් කෘමිනාශක භාවිතය සඳහා රිසර්ච් 28ක් දීලා තියෙනවා. ඒක ඔක්කොම එහෙම නවත්තගෙන බාගට නවත්තලා තියාගෙන ඉන්නවා. ඒවා එක්ස්පිඩයිට් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ අපි දොස් කියලාත් වැඩක් නැහැ. සියලුම ආණ්ඩු පොහොර සානාධාර දෙන්න කටයුතු කරේ. ඉතින් ඒ නිලධාරීන්ට ප්‍රෙෂර් එක ඇවිල්ලත් නැහැ. හරි. ඉතින් ඒ නිසා නැත්තම් නොකර නෙවෙයි. දැන් අපේ බතලේ කොට විපර්යේෂණ ආයතනයේ කාබනික විවගාව කරලා තියෙනවා. පරීක්ෂණ කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ කරලා තියෙන්නේ ගොම සහ පිදුරු වගේ දේවල් අරගෙන තමයි ඒගොල්ලෝ මේ පරීක්ෂණ කරලා තියෙන්නේ. හැබැයි ඊට වැඩි එහාගේ තාක්ෂණය භාවිත කරලා නැහැ. දැන් ඇත්තටම බතලේගොඩ විපර්යේෂණ ආයතනයේ කරලා තියෙන පරීක්ෂණ වල වී වලින් හෙක්ටාරයකට වී මෙට්‍රික් ටන් 3.5 තමයි හම්බ වෙන්නේ. හැබැයි අපි දැන් අපිට 4.7ක් කම නඩුවක් තියෙනවා. හැබැයි ඉතින් හේතුව හොයලා බලපුවම ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ මොනවද? ගොම සහ පිදුරු ඒ වගේ දේවල් භාවිත කරලා තමයි. හැබැයි අලුත් තාක්ෂණයේ තියෙනවා. 8ට වැඩිය නයිට්‍රජන් ගන්න පුළුවන් සංඝටක තියෙනවා. ඉතින් ඒව භාවිත කරලා නැහැ. ඉතින් ඒ නිසා අපි අලුත් තාක්ෂණයට යන්න ඕනේ. ලෝකේ රටවල් කාබනික පොහොර භාවිත කරන්නේ නයිට්‍රජන් ගන්න කො දැන් බලන්න අපේ රටේ ෆොස්ෆේට් එක තියෙනවා. දැන් ඔබ බලන්න අපේ රටේ තියෙන ෆොස්ෆේට් එක පාවිච්චි කරලා අපි ෆොස්ෆේට් එක හදුවද කියලා බලන්න. අපි ඒක පිටරටින් ගේනවා. අඩු ගානේ අපේ රටේ තියෙන ෆොස්ෆේට් එකෙන් අපි ප්‍රයෝජනයක් ගත්තද කියලා බලන්න. මේ වෙනකොට නිෂ්පාදන ආරම්භ කරලා තියෙනව නේද එමතුමා? එපාවල ෆොස්ෆේට් නේද? ඉතින් ආරම්භ කරලා තියෙනවා මේ හුණ්ඩුවක් අංහෙන්දක් වගේ. හැබැයි අපි කොච්චරක් මෙට්‍රික් ටන් ගේනවද අවුරුද්දකට? දැන් ඔබතුමාලා සූදානමක් තියෙනවද 10 පැහැදිලි කරන්න? දැන් මම ඒකයි ඔබට කිව්වේ අපිට ෆොස්ෆේට් සහ පොටෑසියම් අවශ්‍ය නැහැ කියලා. සිල්කා එක තියෙනවා අපිට ඒ තියෙනවා. ඒක අපි ආනයනය කරන්න ඕනේ නැහැ. දැන් මේකත් තුලේ සියල්ල පරිවර්තනය වෙනවා අපේ රටේ නිෂ්පාදන බවට. ඒ දෙකේ ගැටලුවක් නැහැ. මම ඒකයි ඔබට කිව්වේ. ඒවා භාවිතා කරාම අපිට ප්‍රශ්නේ තියෙන්නේ ෂෝටේජ් එක තියෙන නයිට්‍රජන් විතරයි. ඒත් අපිට නයිට්‍රජන් තමයි ආනයනය කරන්න වෙන්නේ. ඉතින් ඒක තමයි ඒවා දියර වශයෙන් නිෂ්පාදනය කරපු රටවල් ගණනාවක් තියෙනවා. අපි ඒ සියල්ල පිළිබඳව අපි අධ්‍යයනය කරගෙන යනවා. ඒ කටයුතු කරගෙන යනවා. ඇමතුමා අනෙක් පැත්තෙන් දැන් ඔබතුමාලා සඳහන් කරනවානේ යම් තැනක මේ ඕගනික් වගාව සඳහා කාබනික වගාවට යන්න කාබනික පොහොර ටික නිෂ්පාදනය කරන්න ගොවියටත් අවස්ථාවක් දෙනවා. නිෂ්පාදකයෝ වෙනවා නම් ඔවුන්ටත් අවස්ථාවක් දෙනවා කියලා. ඔබතුමාලා කොහොමද මේක වෙන් කරන්නේ? මහා පරිමාණයෙන් කරන අයට මොන වගේ පහසුකම්ද රජයක් විදිහට ලබා දෙන්න සූදානම් වෙන්නේ? ඒක ගොවිය ළඟට අරගෙන යන්න සූදානම් වෙන්නේ ඔබතුමාලා කොහොමද? රජයේ මේ වෙනකොට රසායනික පොහොර දෙනවා වගේ නොමිල දෙන්න ලෑස්තිද? අය කරලා දෙන්න ලෑස්තිද? මොකද කරන්නේ? අනිවාර්යෙන් අපේ සහනාධාරය ගොවියට දෙනවා. අපි අනිවාර්යෙන් මේක දෙනවා සහනාධාරය. ඒ ගොවියට කාබනික පොහොරනේ මොන පොහොරාවත් ගොවියට දෙන සහනාධාරය අපි දෙන්න ඕනේ. ගොවියට ඒක දරා ගන්න බෑ. ආණ්ඩුවක් හැටියට අපි සහනාධාරය කපන්නේ මොනම හේතුවකටවත්. ගොවිය නිෂ්පාදනය කරනවා නේද? දැන් මම ඔබට කිව්වේ අපි කාරණා කීපයක් කරනවා. දැන් මම ඔබට කිව්වේ අපි මේ දැන් ඉන්න අයට කිව්වා මේක මහා පරිමාණ ඒ අය බැංකුව ණය ඉල්ලුවා. දැන් ලංකා බැංකුව මහජන බැංකුව මිලියන 20 දක්වා ණය දෙන්න තීන්දුව කරා 104 පොලියට. ඒ වගේම අපි යට ඉඩම් අවශ්‍යයි ඉඩම් දෙන්න කටයුතු කරා. ඒ අනුමැතියෙන් ඔක්කොම අපි ලබා දුන්නා. මහා පරිමාණ නිෂ්පාදකයන් වෙනම බිහි වෙනවා. ඒ වගේම අපේ තව ගත්තොතින් අපේ ගොවියන්ට දීලා තාක්ෂණය දීලා තව ගොවියෝ හදනවා. සමහර ගොවියා හදනවා තමන්ගේ මේක තව ගොවියෝ එයාට හදනවා. ඒතර ගොවි සංවිධානයට අපි සල්ලි දෙනවා. එවැනි අපි යෝජනා ගණනාවක් අපි සාකච්ඡා කර දෙකට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දෝල මේ දවස්වල ඒ සඳහා වෙනම අපේ මොකද ගොවියත් එක්ක සමීප වෙන ගොවි සංවිධානයේ ගොවියත් එක්ක සම්බන්ධ වෙන ගොවිජන සේවා දෙපාර්තමේන්තුව. ඒක ලොකු වැඩපිළිවෙලක් අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. මම ඒකයි ඔබට කිව්වේ මේ සියල්ල අපේ පළවෙනි එක තමයි මෙවැනි ජාතික වැඩසටහනක් කරන්න අපිට රෝඩ් මැප් එකක් තියෙන්න ඕනේ. මේ සියලු ප්‍රශ්න වලට අපිට පිළිතුරු තියෙන්න ඕනේ. මේවා වහන්න බෑ.
මොකද අපි සෙල්ලම් කරන්නේ මේ රටේ කෘෂිකර්මාන්තයත්. ඉතින් එහෙම බෑ. ඒකයි මම ඔබට කිව්වේ අපේ දැන් රෝඩ් මැප් එකේ 80%ක් ඉවරයි. අපි ලබන සඳතිකරු ජනාධිපතිතුමා හමු වෙලා භාණ්ඩාගාරයේ හමු වෙලා අපේ වැඩපිළිවෙල අපි කියනවා. මේ තමයි අපි දකින දේ, මේ තමයි සාර්ථක, මේ තමයි අසාර්ථක, මේ තමයි අභියෝග, මේ සියල්ල අපි එතුමත් එක්ක කතා කරනවා. අපි කතා කරලා අපේ රෝඩ් මැප් එක අපි එළියට දානවා. දැන් ඔබතුමාලා ගොවියත් එක්ක ඍජුවම සම්බන්ධ වෙලා යන කෘෂි පර්යේෂණ නිලධාරීන් මේක ඍජුව සම්බන්ධ කරගන්නවා කියලා කියනවා එමතුමා. දැනට කෘෂි පර්යේෂණ නිලධාරියෙකුට ගම ගත්තොත් ගමේ කොච්චර බිම් ප්‍රමාණයක් ඔහුට කෘෂි නිෂ්පාදන සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න පැවරලා තියෙනවද? ඒක එක වසමට අනුව දැන් අපි ගත්තොතින් කොළඹ දිස්ත්‍රික් ගත්තොතින් කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරියට කරන්න දෙයක් නැහැ. මොකද මෙහි කෘෂිකර්මාන්තයක් නැහැ, කුඹුරුත් නැහැ, නිකන් පඩි අරගෙන ඉන්නවා. හැබැයි අපේ ගම්වල ගත්තොතින් සාමාන්‍ය ප්‍රමාණයක්. හැබැයි අනුරාධපුරයේ ගත්තොත් ඊට වැඩි එහා ගිය භූමියක්. ඔව් දැන් මේ පැවරීමත් එක්ක ඔබතුමාලගේ අධ්‍යයනයක් තියෙනවද කෘෂි පරිශ්‍රණ නිලධාරීන් මේ දක්වා ඔවුන්ගේ කාර්ය හරියට සිද්ධ කරලා තියෙනවා කියලා මේ අභියෝගේ බාර දෙන්න කලින්? දැන් කෘෂිකාර්මික නිලධාරීන් ඒ අභියෝගේ බාරෙන් කටයුතු කරනවා. හැබැයි කනගාටුවෙන් වුණත් ඔබට කියන්න ඕනේ පහුගිය කාලය පුරා උන්ට අවශ්‍ය පුහුණුව තාක්ෂණය දීලා නැහැ. ඒ නිසා අපි දැන් ඒ සියල්ල අපි ඉදිරි කාලය තුල මේ කාබනික පොහොර වලට ගොමිය යොමු කරන්නේ කොහොමද? කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ මම ඔබට අපිට මාස 3ක් කාලයක් තියෙනවා, මාස 3-4ක් අපිට කාලය තියෙනවා මේකට. ඒ නිසා ඒවට ඔක්කොම දැන් අපේ පළවෙනි රැස්වීම සිකුරාදා අපේ දිස්ත්‍රික් ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩසටහන අපි හදලා තියෙනවා. ඒ කටයුතු අපි කරගෙන යනවා. දැනට එමතුමා දැන් ඔබතුමාලගේ පූර්ව අධ්‍යයනයක් දැනට ලංකාවේ ඔබතුමාම සඳහන් කළා ලක්ෂයකට වැඩිව කුඹුරු පුරන් වෙලා තියෙනවා කියලා. හැම ගමකටම කෘෂි පරිශ්‍රණ නිලධාරියෙක් කියනවා. කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කෘෂි පරිශ්‍රණ නිලධාරියෙක් හැම ගමකටම ඉන්නවා නම් කුඹුරු පුරන් උනේ කොහොමද කියලා. එහෙම පුරන් වෙච්ච තැන ඉන්න කෘෂිකර්ම නිලධාරීන්ටත් ඔබතුමාලා ආය අභියෝගයක් බාර දෙනවා. ප්‍රතිඵලයේ සාර්ථක භුක්ති විඳින්න පුළුවන් වේද? දැන් මෙහෙමයි. අපි ගත්තොතින් රජයන් විසින් මේ නිලධාරීන් හරිමකට යොමු කරන්න එපා. දැන් ඇත්තටම ගත්තොතින් අපේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ දෙන්නේ කුඹුරු අස්සද්දන්න. හැබැයි ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පහුගිය කාලේ කළා දෙන්නේ කුඹුරු පුරවන්න ලයිසන් දීපු එක. ඉතින් දැන් හැබැයි අපි ඒ ඔක්කොම නවත්තලා පහුගිය මාස 8ක කාලය තුල ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු වෙච්ච ශ්‍රේෂ්ඨය තමයි කෘෂිකර්ම. දැන් ඔබ බලන්න එතුමාගේ නිදහස් වලේ කතාව. එතුමා කතා කරන්නේ කෘෂිකර්මාන්තය ගැන. එතුමාගේ පාකිස්තානයේ අගමැතිවරයාත් එක්ක සාකච්ඡා කෘෂිකර්මාන්තය ගැන සීට පැය භාගයක් ඇවැද කරා. ඒ නිසා එතුමා මේකට හරි ආදරේ. ඒ නිසා මම දන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ කෘෂිකර්මාන්තයට හානියක් වෙන තීන්දුව ගන්නෙ නැහැ. හරි ඒක සහතිකයි. දැන් අපි ඒ ජනතාවගේ ඇමතුමා ඒක පිළිබඳව තියෙන ප්‍රසාදයක්. ජනාධිපතිතුමා තීන්දුව ගත්තට ඔබතුමාලා කැබිනට් මණ්ඩලය නම් මේ තීන්දුව ගත්තට මේක බිමේ ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන් පිළිබඳව යම් අධ්‍යයනයක් ඔබතුමාලාට තියෙනවද? ඒ පිළිබඳ විශ්වාසයක් තියෙනවද? අපි මේ රටේ යුද්ධය අවසන් කරන්න යනකොට මොනවද කිව්වේ අපි හමුදාවට? මොනවද කිව්වේ අපි හමුදාවට? අපේ ග්‍රාමාක්ෂණ පොලිසියට මොනවද කිව්වේ? විපක්ෂයේ විහිළුවට ගත්තා නේද? අපේ හමුදාවට පුළුවන් වුණා කියලා කිව්වද ලෝකේ බලවත්ම? හැබැයි ඉතින් ඒ ත්‍රිවිධ හමුදාවද තිබ්බ ත්‍රස්තවාදීන් අපි පරාජයටපත් කරා. ඒ නිසා මේක අපි මේක බලන්න හොඳ නෑ වැරදි කෝණේ. මේක බෑ කියන තැන ඉඳලා කරොත් බෑ. නෑ මේ බෑ කියන තැන නෙවෙයි අමතුමා. දැන් මේක කරන්න ඕන. ඔබතුමාලා සන්නද්ධ වෙලා යන්න බෑ. යුද්ධේ යනකොට බෑ කිව්ව තමයි. හැබැයි අවසානයේ යුද්ධේ ජය ගන්න ඕන වෙනකොට සිබලුන්ට අවශ්‍ය කරන මානසික පසුබිමක් ලැබුණා. ඔවුන්ට අවශ්‍ය කරන අනිකුත් සම්පත් ටික ලැබුණා. ඔබතුමාගේ සියලු ප්‍රශ්න වලට දෙන්න කෙටි පිළිතුර මම ඔබට කිව්වා. පෙරටේ ජනගහණයෙන් 40%ක් කෘෂිකර්මාන්තේ ජීවත්. මේක අපේ ඡන්ද පදනම. මේක අපේ වෝට් බේස් එක. වත්මන් ජනාධිපතිතුමා බොහොම ආදරය කරන විෂය තමයි කෘෂිකර්මාන්තය. ඒ නිසා මම ඔබට ඒකයි ඔබට කිව්වේ මේ පරිවර්තනය තුල කිසිසේත් පොහොර හිඟයක් රටේ ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගොවියාගේ නිෂ්පාදනය අඩුවක් වුණා නම් ඔහුට පාඩුවක් වෙන්න සිදු වෙන්න දෙන්නෙත් නැහැ. ඒ නිසා මේ වැඩපිළිවෙල ආපස්සට ගන්නෙත් නැහැ. ඒතර තමයි අපි ඉන්නේ. ඒ නිසා අපි මේ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් කරනවා. මේකේ පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් කරන්න වෙයි සමහර වෙලාවට අපිට. ඒ කියන්නේ කෙටි කාලින පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් කරන්න වෙයි. ඒකට අපිට මොකද කැබිනට් තීන්දුවක් අරගෙන තියෙන නිසා මට ඒක කියන්න බෑ. දැන් මේක නවත්තන්න තීන්දුවක් අරගෙන තියෙනවා. ඒතර මට මේක ගැන කතා කරන්න බෑ. ඒ නිසා මේ පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඕ දැන් ඔබතුමාලා අර ඉස්සෙල්ලාම සඳහන් කරපු ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ 100%ක් ඕගනික් වගාවට යොමු වෙන්නේ අවුරුදු 10ක සැලැස්මක් තුල. ඒ තුල ඔවුන් ග්‍රාමීයව ඉන්න රැකියා විරහිත තරුණයා පවා එකට සක්‍රියව දායක කරගන්නවා. දැන් අපේ රටේ ඔබතුමාලා යන මේ දීර්ඝ ගමන ටිකක් අභියෝගයක්. ඔබතුමාම සඳහන් කළා ඡන්ද පදනම ඔබතුමාලගේ. ඔබතුමාලගේ ඒ පිළිබඳව මොකද තියෙන අධ්‍යයනේ? දැන් ඉතින් මං අහන්නේ දැන් මොකක්ද අභියෝගය? මෙහෙමයි මේ රටේ කිසිම දෙයක් අභියෝගයක් නැතුව කරන්න බෑ. අපි අනිත් පැත්තක සිංජි ප්‍රාන්තය ගත්තාම ජනගහනය 3.5යි. ඔබ දන්නවද මේ ප්‍රාන්තයට අවුරුද්දකට විදේශිකයෝ 12,00,000. මොකද ඒක 100% කාබනික නිසා විතරක් 12,00,000ක් එනවා. දැන් මේකේ ඔබ හිතන්න මේක පරිවර්තනයේ කරෝතින් මේ ලෝකේ එකම රටක ඕගනික් අපේ රටේ ගෙවල් වල ඉඩ නැති මේ විදේශිකයන්ට එන්න දෙන්න. අපේ රටේ වකුගඩු රෝගීන් ප්‍රමාණය අඩු වෙයි. අපේ රටේ පිළිකා රෝගීන් ප්‍රමාණය අඩු වෙයි.
අපේ රටේ වඳ අම්මලා නැතිවේ. හරි අපේ රටේ ආර්ථිකය විශාල දේ අපේ නිෂ්පාදනවලට විදේශ වෙළඳපොලේ විශාල මිලක් ලැබේ. අපි මේ බැබ්බැක් නැතුව අපි මේ හොඳ පැත්තත් අපි කතා කරමු. අපි ඒකත මදැ හොඳ පැත්තකට ඔබතුමාලට යන්න නම් ඒ තියෙන ප්‍රතිලාපටික අත්පත් කර දෙන්න නම් භූමිය මේ ප්‍රතිලාබේ ලැබෙන්න ක්‍රමවේද තියෙන පැමුත්තුම අපිට අවුරුදු 5කින් හරි අවුරුදු 3කින් හරි මේ ප්‍රතිලාභය අපිට ලැබේ. ඒ සඳහා වන ක්‍රියාත්මක වීම ඔබට ගත්තොත් ඉන්දියාව තමයි වැඩිම ඕගනික නිෂ්පාදනය කරන රටක් මොනතරම් ලොකුද ඉන්දියාවේ. හැබැයි ඉන්දියාවේ අගමැතිවරයා ඔය චැලෙන්ජස් ඔක්කොම අරගෙන එතුමා දැන් ඔබට මම ගත්තොත් දැන් අපි මේ කන්නේ බලාපොරොත්තු වෙනවා. දැන් මම මේ තීන්දුව ගන්න කලින් මම ගත්ත තීන්දුවක් තමයි මේ පස පොහොර අභාවිතා නිසා ලංකාවේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ කට්ටල ලබා දීලා ගොවියට හෙල්ත් සොයිල් කාඩ් එකක් දීලා ඒක බලලා තමයි පොහොර ටික දෙන්නේ. නිසා අපි මේ යම් තැන්වලට මේක එමින් හිටිය පහුගිය කාලේ පුරා. අපි දැන් කුඹුරු පුරවන එක සම්පූර්ණයෙන් නවත්වුවා මේ මාස 9 මගේ මේ පෑන පාවිච්චි කළා නැ එක කුඹුරක් පුරවන මේ මාස 9 මගේ සියල්ල නවත්වුවා. ඒ නිසා අපි මේ ශේෂ්ත්‍රයේ දැන් අපේ අකල් මන්නේ වෙලා ඉඳපු නිලධාරීන් එකට. ඉතින් ඒ නිලධාරීන්ට බැනලා වැඩක් නැහැ ආණ්ඩුව තියෙන්නේ. දැන් පහුගිය අවුරුදු 5 අපි තනිකර අපනයන මත ජීවත් වුණේ. හැමදේම රටින් එනකම් බලන් ඉතියේ නැව. හැබැයි අපි බලාපොරොත්තු මේ රටේ දේශීය නිෂ්පාදන තියෙන මේ නිලධාරී නිකන් හිටියා. නිලධාරීට දැන් නිලධාරීට බැනලා වැඩක් නැහැ. අපි කාබනික නිෂ්පාදනය පිළිබඳ අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරී වැඩ කරේ නැහැ කියලා බැනලා වැඩක් නැහැ. මොකද ඒගොල්ලන්ට දැනුනේ නැහැ එහෙම අනාගතයක් පිළිබඳ. ඔව් දැන් එමතුවා දැන් බැනලා වැඩක් නැහැ. ඔබතුමාලා දැන් ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහා වන වැඩපිළිවෙල තුළ ඔවුන් බද්ධ කර ගැනීම, පසුවිපරම සාර්ථකත්වයේ ඇගීම ඒ සඳහාත් ඔබතුමාලාගේ තියෙනවද යම් වැඩපිළිවෙලක්? නැත්නම් ඒකත් ඔබතුමාලා සම්බන්ධ සාකච්ඡා කරලා සූදානම් වෙන්නේ. නෑ මට තේරෙන්නේ නැහැ ඔබතුමාගේ ප්‍රශ්නෙට කොහොමද උත්තර දෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබතුමා මේ මාතෘකාවේ මුල ඉඳලා ඉන්නේ මේක කරන්න බෑ කියලා. මම අපි ප්‍රතිලාභයක් තියෙන්න ඕන දැන්. මට දැනෙන්නේ මම මේ කියන්නේ. දැන් මේ ඔබතුමාම සඳහන් කරනවා මේක අභියෝගයක්. ඔබතුමාලගේ මූලික ඡන්දපත 140ක් අපේ රාජ්‍ය කෘෂිකර්මාන්තයේ යෙදෙන ඔබතුමා හිතන්න අපේ වෝට් බේස් එකත් එක්ක බැරි දෙයකට අපි යයිද කියලා. නෑ ඉතින් එමතුමා යනවා නම් පුළුවන් නම් මොකක්ද ඒකට තියෙන වැඩපිළිවෙල කියලා මම ඔබතුමාගෙන් විමසන්නේ. ඔබතුමාට වැඩපිළිවෙල මොකද්ද ඊට? ඔව් ඒකට පසු අධ්‍යයනය මොකද්ද? පසු විපර මොකද්ද? ඉතින් මම ඔබතුමාට දැන් කිව්වා අපි ගොවියට පොහොර ටික දෙන එකට. ඉතින් මම ඔබතුමාට වචන තුනකින් කිව්වා දෙයක්. මම ඔබට කිව්වා ගොවියට පොහොර අඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒක පළවෙනි කාරණාව ඔබතුමාලා තියෙන පැත්තෙන් හරි. හරි. එක ඉන්නකෝ. එක දෙක නිෂ්පාදනයේ අඩුවක් සිදු වුණොත් එයාට ඒ කියන්නේ පාඩුවක් වුණොත් ඒක අපි සබ්සිඩයිස් කරනවා. ගොවියට ආර්ථික වශයෙන් පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ අපි. හරි. ඉතින් ඒ නිසා අපි ජනතාවට ගොවියට ඒක දීලා තියෙනවා. දැන් මම ඔබට වැඩිය මම සමස්ත ලංකා ගොවි සංවිධානයට කතා කරා. ඔබට මට වැඩිය මේක දන්න දෙයක් කළොත් මම කතා කරා. මම ලංකාවේ සමස්ත ලංකා ගොවි සංවිධානය ගෙනල්ලා කතා කරාම ඒ කියපු දේ තමයි ඇමතුමා අපිට පොහොර ටික දෙන්න. අපිට කාබනිකද රසායනිකද නෙවෙයි. අපේ ගොයම් පැලේට ඕනේ අපිට ඒ කියන්නේ හැම දෙයකටම යම් කිසි දෙයක් අවශ්‍යයි. හරි මිනිහෙකුට ජීවත් වෙන්න අපිට අවශ්‍ය දේවල් ප්‍රමාණයක් නැත්නම් මේකට. ඒක නැත්නම් ඒ මිනිහා මැරෙනවා. ඒ නිසා අපිට ඒ වගේ ගොයම් පැලේට ඕනේ දෙයක් තියෙනවා. හරි ඉතින් දැන් අලුත් තාක්ෂණයත් එක්ක දැන් ඉස්සර ගත්තොත් අපි ගොයමට වල් ආපු ගමන් අපි ගහන්නේ පොහොර ගහලා තමයි කලිබෝද. හැබැයි දැන් අද යාන්ත්‍රීකරණය වෙලා තියෙනවා. ඒවා පාවිච්චි කරලා ගියාම තනකොළ එන්නේ නැහැ. දැන් අලුත් තාක්ෂණයත් එක්ක කෘෂිකර්මාන්තයේ දියුණු වෙලා තියෙනවා ගොඩක් දුරට. ඒ නිසා මම ඔබට කියන්නේ මේක මතක තියාගන්න ලෝකේ හෙක්ටයාර් මිලියන 71ක් කාබනික පොහොර වගා කරනවා. ලෝකේ රටවල් 189ක් මේ කාබනික නිෂ්පාදනයට එළඹිලා තියෙනවා. මේක තමයි දැන් ට්‍රෙන්ඩ් එක වෙලා. දැන් ලෝකේ රටවල් ශීඝ්‍රයෙන් කාබනික නිෂ්පාදනය කරේ යනවා. ලෝකේ රටවල් කාබනික පොහොර නිෂ්පාදනය දවසින් දවස වැඩි වෙමින් යනවා. මේක මේ මතක තියාගන්න මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට විතරක් මේ ලෝකේ කවුරුත් කරන්නේ නැති. මේ ලංකාවේ මිනිස්සු විතරක් මේ කාබනික පොහොරට යනවා නෙවෙයි. මේ ලෝකේ මේක තමයි දැන් අලුත් ට්‍රෙන්ඩ් එක. මේක තමයි යන්නේ. ඉතින් ඒ නිසා මේක යනවා. ඒ නිසා මේකෙදී අපි යම් අභියෝගාත්මක දෙයක් තමයි අපි අරන් තියෙන අපි නෑ කියන්නේ නෑ. හැබැයි මම ඔබට කියන්නේ මේ පිළිබඳ අපි දීර්ඝ අධ්‍යයනයක් කරා. දැන් මම ඔබට කිව්ව රජය කියන්නේ මට අපි මේ අධ්‍යයනය කරන්න කලින් රජයේ ජනාධිපතිතුමා මේ තීන්දුව ගන්න දීර්ඝ අධ්‍යයනයක් කරලානේ. එහෙම නැත්නම් නිකන් එතුමා කැබිනට් පේපර් එකක් දාලා මේක නවත්තන්න කියලා කියන්නේ නෑනේ. එතුමත් මේ පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් පස්සේ තමයි මේ තීන්දුව ගන්න. ඉතින් අපි දැන් මේකේ රෝඩ් මැප් එක අපි හදනවා. අපි තව දවස් කියන්නේ මම රෝඩ් මැප් එක හදනවයි කියලා කියන්නේ අපිට මෙච්චර කාලයක් යන්න ඕනේ නෑ. හේතුව අවුරුදු 59කට පස්සේ මේක ගන්න නිසායි අපිට පොඩි කාලයක් ගියේ මේක හදන්න. හැබැයි අපිට යනකොට තේරෙනවා මේක කරන්න බැරි නැහැ. මේක චැලෙන්ජ් එකක්. මේක කරන්න බැරි නෑ. මේක හරියට ගොවියගේ ඔළුවට මේක දාලා තාක්ෂණයේ ගොවියට දීලා ඒ කොන්ෆිඩන්ස් එක හරියට දීලා අපි ගොවියත් එක්ක මේක කරොත් මේක මහ පොළොවේ
මේක මතක තියාගන්න මේක මේ රටට කරන ආයෝජනයක්. අපි හොඳට මතක තියාගන්න. ඔව් දීර්ඝ කාලීන ආයෝජනය. මේ දීර්ඝ කාලීන නෙවෙයි කෙටි කාලේ මේක මේ රටේ උපදින්න ඉන්න දරුවට. හරි ඔබ තියාගන්න මතක තියාගන්න වකුගඩුවක් නැති කෙනෙකුට වකුගඩුවක් දෙනවා අපි. පිළිකාවක් හැදෙන්න යන කෙනෙක්ව අපි බේර ගන්නවා. දරුවෙක් නැති අම්මා කෙනෙකුට අපි දරුවෙක් දෙනවා. හරි ඒ නිසා වඳභාවයේ ඉන්න කෙනෙකුට දරු ප්‍රසූතියක් අපි දෙනවා. මේක මේ හැම දෙයක්ම මූල්‍ය පැත්තේ. අතට එන පැත්තෙන් වාණිජමය විදිහට හිතන්න එපා මේක දිහා. මේක පුළුල්ව හිත ඒ නිසා අපි තාම මේකේ කැම්පේන් එක පටන් ගත්තෙත් නැහැ. මේකට ලොකු කැම්පේන් එකකුත් තියෙනවා. ඇත්තම කතා කරොත් මේකට ලොකු අවයර්නස් කැම්පේන් එකක් කරන්න. ඒ කියන්නේ මේ මට තේරෙන දැන් මහින්දානන්ද ඇමතුම මේ කියන්නේ නැහැ වගේ මේ තියෙනවල සැලසුම් කරගෙන ඉන්නවා කියන්නේ නැහැ වගේ මේ ඉන්න ඔබතුමා සඳහා ඔය තියෙන මීටින් එකේ පස්සේ කියන්නේ නෑ මම ඔබට ඒකයි කිව්වේ මේ රෝඩ් මැප් එක හදලා මේක මම ජනාධිපතිතුමාගෙන් අනුමැතිය අරගෙන මම පාර්ලිමේන්තුවට කියනවා මේක මම අපේ කෘෂිකර්ම ඇමතිවරයාට මම මගේ වෙන විශේෂ ප්‍රකාශයක් මම කරනවා මේ පිළිබඳව. ඇමතුමා දැන් සෞභාග්‍ය දැක්ම තුළ අර ඔබතුමා සඳහන් කරපු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති මත පදනම් වෙලා මේ කාබනික පොහොර භාවිතයට යොමු වීමේ අවශ්‍යතාවය එතුමා සඳහන් කරනවා වගේම දසවසරක සැලැස්මක් එකේ යන ගමනේදී එතුමා සඳහන් කරනවා දිවෙනපුර ඇති පාරම්පරික කෘෂි ගම්මාන කාබනික කෘෂි භෝග නිෂ්පාදනය යොමු කිරීම සඳහා වගආධාර ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා කියලා. දැන් අපේ රටේ තියෙනවානේ ඔබතුමාලා මේ සමස්ත ප්‍රජාවටම ආමන්ත්‍රණය කරන්න කලින් තියෙනවානේ මේ පාරම්පරික කෘෂි ගම්මාන මේ වගේ ඔබතුමාලාගේ හරි අමාත්‍යාංශයෙන් හරි යම් විදිහක කාබනික කෘෂි වගාවක් කරලා ප්‍රතිලාභ අත්පත් කරගෙන තියෙන කාරණා පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙනවද? ගණනාවක් තියෙනවා. අධ්‍යයනයක් කරලා තියෙනවද? අධ්‍යයනයක් කරලා තියෙනවා. ගණනාවක් දැන් මේ ඇත්තටම ඔබ කිව්වොතින් අපේ දෙපාර්තමේන්තුව මේක නොකරට කෘෂිකර්ම අමාත්‍යංශයෙන් මේක නොකරට පෞද්ගලික අංශය මේ කාබනික පොහොර නිෂ්පාදනයට එළඹිලා කාබනික පොහොර නිෂ්පාදනය කරලා කාබනික කෘෂිකර්මාන්තය නිලිලා මහා පරිමාණයෙන් අපනයනය කරන අපි නොදකින විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. දැන් අද උදේ මාව හම්බ වෙන්න ආවා. ඒගොල්ලන්ගේ ජාලය තුල ගොවි පවුල් 25000ක් ඉන්නවා කාබනික පොහොර නිෂ්පාදනය කරන. දැන් මට කතා කරා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණෙක් උඩරට එළවලු කැරට් වලට කැරට් බීට් අමතරව සියල්ල තිස්ස මහාරාමයේ වගා කරනවා කාබනික. හරි වෝටර්මෙලන් එක ගෙඩිය කාබනික පොහොර වදලා හදන එක. ඒ නිසා අපේ ගත්තොතින් නැගෙනහිර ආණ්ඩුකාරතුමිය එතුමිය නැගෙනහිර පළාතේ අක්කර දහස් ගණනක් එතුමිය වගා කරා පහුගිය කන්නේ කාබනික වී. ඒ වී ටික මට රණ්ඩු නැහැ ටික ගන්න කියලා අපි තමයි ගත්තේ. ඒ නිසා මම දන්නවා ඒක පිළිබඳව. එතකොට කාබනික පොහොර භාවිතා කළා ගොවියෝ මේක මේ අලුත් දෙයක් නෙවෙයි මේක වෙලා තියෙන මේක මාකට් කරපු නැති ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපේ රටේ දැන් ගත්තොත් ඔබ දන්නවා දැන් මම එක හෝටලයකට ගියා නුවරඑළිය ගියා. ඒ හෝටලේ තනිකරම තියෙන කාබනික දේවල්. හැම දෙයකම කාබනික. ඔබ කිව්වොත් අනිත් හෝටල් වලට 100ට ලොකු ගාණක් මිල වැඩි මේක. ඒකට වෙනම විදේශිකයෝ එනවා. හරි. එතකොට ඒ කියන්නේ කාබනික වගාවත් එක එක වෙනම එක අලුත් ට්‍රෙන්ඩ් එකක් මේ ලෝකේ. ඒ නිසා මේ අපි දැන් ඔබට මම ගත්තොත් මේ අපි හදන්න යන පෝට් සිටි එකත් එක්ක මේ රටේ ආර්ථික හැරවුම් ලක්ෂයක් මේ අපි කරන්න හදන්නේ. හරි. මේකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා අපේ තිබුණ අපේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක්. මම ඔබට කියන්නේ අපි මේක හරියට සාර්ථකව කරගන්නවයි කියලා කියන්නේ. අපේ රටට එන්න ෆ්ලයිට්ස් නැති වෙනවා අපිට එයාපෝට් නැති වෙනවා. දැන් මම ඔබට කිව්වේ ඉන්දියාවේ මේ පුංචි ප්‍රාන්තේ ජනගහනය ලක්ෂ 3.5යි. ලක්ෂ 12ක් අවුරුද්දකට එනවා ඉන්දියාවේ සිංචි කියන ප්‍රාන්තයට කාබනික හින්දා මේ ප්‍රාන්තයට එනවා ලක්ෂ 12ක්. මම ඔබට දෙන්නේ මේ පුංචි මේකක් පිළිබඳව. ඒ නිසා මම කියන්නේ මේකේ එක පැත්තකින් සංචාරක ව්‍යාපාරය එක පැත්තකින් අපේ අපනයන නිෂ්පාදනයට ලැබෙන මිල තව පැත්තකින් සෞඛ්‍ය පැත්තෙන් අපිට හැදෙන දේවල් මේ සියල්ලත් එක අනිත් එක දැන් ඔබ ගත්තොතින් අපි පොහොර ගහලා අපේ පසේ ගන්න දෙයක් නැහැ. ඔබ දන්නවද අපේ පසේ තියෙන ආම්ලික බව මේවා පරීක්ෂා කරලා බැලුවොත් ඔබ බැලුවොත් අද ගොවියා ගහන පොහොර ප්‍රමාණය මේ පිළිබඳ රටක් හැම එන ආණ්ඩුවක්ම දේශපාලන වශයෙන් තීන්දුව ගන්න. ගොවියට දෙනවා දීලා. එහෙම නෙවෙයි අපි ඒකයි මම ඔබට කිව්වේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තියෙන වෙනස ඒකයි. හරි මේවා මාකට් කරන්න පුළුවන් දේවල් නෙවෙයි වෙන්න පුළුවන් කෙටි කාලෙන්. කෙටි කාලෙට මාකට් කරන්න බෑ. දැන් මම ඔබට කිව්වේ දැන් අර පාතාලේ එක්කෙනෙක් අර වෙඩිත් මොකද්ද වැදිලා මැරුණාම සජිත් ප්‍රේමදාස මහත්මයා ඇඬුවේ හොගාලා ගිහිල්ලා. හරි. ඉතින් එතුමාගේ තාත්තා සොත්තිඋපාලේට ජීපීකම දීපු කෙනානේ. ඉතින් පාතාලේ කොහම දුකක් හිතෙනවා ඇති. හැබැයි මේ රටේ ඔබ දැක්කද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්න කලින් ඔබගේ මේ නාලිකාවේ ප්‍රවෘත්ති අපිට කොච්චර දැකලා තියෙනවද රැට ගිහලා වාහන වල මිඩි තියලා මිනිස්සු මරනවා. දැන් එහෙම දේවල් අපි දකිනවා.
අද පාසල් වල මත්කුඩු භාවිතය පිළිබඳ කොච්චර අඩු වෙලා තියෙනවද? අද මත්කුඩු ටික බොණ්ඩ නැතුව මිනිස්සු මොනතරම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවද? ඉතින් මම කියන්නේ මේවා මට තේරෙන්නේ මේ වගේ මේවා විකුණන්න. ඉතින් ඇත්තෙම අපි කනගන්න අපි මේවා විකුණලා නැහැ. අපි මේවා විකුණලා තියෙන නිසා මම කියන්නේ මේක කවුරු හරි කොහේ හරි තැනක ගන්න ඕනේ තීන්දුවක් මේක. ඒ තීන්දුව ඔබතුමාලා අරගෙන තියෙනවා. ඒ තීන්දුව ගන්නකොට අර ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පූර්ව අධ්‍යයනයකුත් තියෙනවා එමතුමා. දැන් මේ පොහොර භාවිතාව සම්බන්ධයෙන් ඔබතුමාලා සඳහන් කරනවානේ කාබනික පොහොර නිෂ්පාදනය කළ යුතුයි කියලා. එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශයක මැද තැනක දානවා මේ රට තුළ ඇති ස්වභාවික වනාන්තර සහ තෙත්බිම් වල ජීවත් වන ශුද්‍ර ජීවීන් ආධාරයෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු ජෛව පොහොර සහ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා වැඩපිළිවෙලක් නොපමාව ආරම්භ කරනවා කියලා. ඔබතුමාලා තීන්දුව අරගෙන තියෙන මේ නොපමාව ආරම්භ කරන වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා. ආරම්භ කළා තියෙනවා. කොහෙද එමතුමා? අපි දැනට විමල් වීරවංශ ඇමතිතුමාගේ දැන් ෆොස්ෆේට් එක තියෙන්නේ අපේ විමල් වීරවංශ ඇමතිතුමාගේ. එතුමා දැනට ෆොස්ෆේට් එක එතුමා ඊයේත් මගෙත් එක්ක රැස්වීමක් තිබුණා. ජෛව පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් එතුමලා තවත් කණ්ඩායමකුත් එක්ක වැඩපිළිවෙලක් වෙනම හදනවා එතුමලාගේ අමාත්‍යාංශයේ. ඒ වගේම අපි අපේ රටේ අපේ මගේ රාජ්‍ය ඇමතිතුමාට තමයි පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක වෙනම වැඩපිළිවෙලක් මොකද අපි තාම මාස 6යි මේ ටික කරගෙන ගිහලා මේ සියල්ල පිළිබඳ අපේ අවධානය යොමු වෙලා අපි වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා. යම් තැනකදී ගොවියන් මේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යොමු වුණොත් තමන්ගේ ශේෂ්ත්‍රයට තමන්ගේ අක්කර 3ට හරි අක්කර 5ට හරි අක්කර 10ට හරි ඔබතුමාලා අමාත්‍යාංශයකද තාක්ෂණික දැනුම ලබා දෙන්න ලෑස්තිද අවශ්‍ය කරන අනිකුත් තාක්ෂණික දැනුම පමණක් නෙවෙයි ඔහු ඒ කරන නිෂ්පාදනයට මුදලකුත් ගෙවනවා අපි. ඒ කියන්නේ අපි දැන් ගොවියට පොහොර සහන ආධාරයක් දෙනවනේ. ඉතින් ඒකේ රුපියල් 50000ක් අපි කලින් දුන්නනේ. ඒක අපි දෙනවා ගොවියට. දැන් ඔබතුමාලා දිස්ත්‍රික් මට්ටමින් මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරලා තියෙනවා නේද පොහොර නිෂ්පාදනය කරන්න? දිස්ත්‍රික් මට්ටමින් කිව්වේ. ප්‍රාදේශීය සභාවලට එකතු වෙන කැලිකල්ස් වල යොදාගෙන දැන් අපි ගත්තම මේ රටේ පොහොර නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. දැන් මම ඔබට කිව්වේ දැන් මේ තීන්දුව ගත්තට පස්සේ මේ දවස් ටිකේ අපිට විශාල වශයෙන් අපේ අමාත්‍යාංශයට ඉල්ලීම් වෙනවා මේ පොහොර නිෂ්පාදනය කරන්න අපි කැමතියි. මම ඔබට කිව්වේ දීවර සංස්ථාව අපට කියනවා. දීවර සංස්ථාවේ ඉවතලන මාළු බොකු. දැන් රටවල් නයිට්‍රජන් හොඳම තියෙන සෝස් එකක් තමයි ඒක. එතකොට ඒවා ඒ වගේම සී බීට්ස් පිළිබඳව මුහුදු. එතකොට ඒවා අයගොල්ලෝ කියනවා අපි කැමති මේකට එන්න කියලා. දැන් ඉඩම් ඇමතුමා LRC එකේ තීන්දුව කළා තියෙනවා සියලුම දිස්ත්‍රික් කාර්යාලවලට ලියුමක් ගහලා තියෙනවා SM චන්සේන ඇමතුමා හැම දිස්ත්‍රික් එකම කාබනික පොහොර නිෂ්පාදනය වැඩපිළිවෙල පටන් ගන්න කියන්නේ කියලා. හරි. ඒතර පළාත් ඇමතුමා අපේ පොහොර ඇමතුමත් එක්ක කතා කරා දවසකට මෙට්‍රික් टन 8000ක් කැලිකසල එළියට දානවා. හරි. මේක කොහොමද කාබනික පොහොර වලට පරිවර්තනය කරන්න කියලා පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම අපි ගත්තොතින් කුකුලන්ගෙන් දවසකට මෙට්‍රික් टन 1000ක් අපේ උන්ගේ අපද්‍රව්‍ය එළියට යනවා. හරක්ගේ 300ක් දවසකට මෙට්‍රික් टन. මේ මොනවත් දැන් අපි ගත්තොතින් එක අපේ රටේ ගවයන් ලක්ෂ 12ක් ඉන්නවා. එහෙම යන්නේ හැබැයි ගාල්වල ඉන්නවා ලක්ෂ 7ක්. මේ එක ගවයේ යූරියා පාස් කරන මුත්‍රා ලීටර් 10ක් දවසකට. මේවා අපි එහෙම ඒ නිසා මම ඔබට කියන්නේ මේ කාබනික පොහොර හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ඕන තරම් අපේ රටේ තියෙනවා. මේකට අවශ්‍ය සංඝටක නයිට්‍රජන් ෆොස්ෆේට් පොටෑසියම් කියන දේ නිර්මාණය කරන්න මේ සියල්ල අපි අධ්‍යයනය කරලා තියෙනවා. මේව මෙතෙක් කල් අපි බැලුවේ නැහැ. ඉතින් ඒ නිසා මේ නිෂ්පාදන ඕන තරම් තියෙනවා. ඒ නිසා අපිට මේකට යන්න බැරි කමක් නැහැ. මේක තියෙන හරියට කළමනාකරණය කර ගැනීම තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම මම ජනාධිපතිතුමා මේ තීන්දුව ගත්තා මම එතුමාගෙන් ඉල්ලීමක් කරා මට ඊළඟ යල වෙනකම් මේක දෙන්න කියලා. මම එතුමාගෙන් ඉල්ලුවා ඊළඟ පෙබරවාරි වෙනකම් නෑ එතුමා ඒකට දුන්නේ නැහැ. හැබැයි එතුමා මට කිව්වා ඔයා මැද ටික ආනයනය කරන්න මම ඉඩ දෙනවා ඔබට කියලා. ඒ තමයි මට දුන්න චැලෙන්ජ් එක. නැත්නම් මම එතුමාට කිව්වේ මේක මට කඩිනමින් දෙන්න එපා. මම එතුමාගෙන් ඉල්ලීමක් කරා මට ඊළඟ යල වෙනකම් මට ඊළඟ පෙබරවාරි වෙනකම් මට මේකට ලෑස්ති වෙන්න දෙන්න කියලා. නමුත් ආණ්ඩුවේ තීන්දුව ගැසට් එක ගහලා ඉවරයි. ඒ නිසා එතුමා කිව්වා එතෙක් ඔබට ආනයනය කිරීමට අපි අවස්ථාව දෙනවා. මේ වෙලාවේ යම් තැනකදී මේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ගොවි සංවිධාන මට්ටමින් ඔවුන්ට සහායක් හරි දායකත්වයක් හරි ඔබතුමාලගේ මූල්‍යමය ආධාරයක් ලබා දෙන්න හරි සූදානමක් තියෙනවද? අනිවාර්යෙන්. මොකක්ද ඒක සඳහා තියෙන වැඩපිළිවෙල ඔබතුමාලා? දැන් අපි මම ඔබට කිව්වා මේ කාබනික ඔබ කියන්නේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා. දැන් මම ඔබට කිව්වා දැන් මේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රම කීපයක් අපි හදනවා. එකක් තමයි මහා පාර නිෂ්පාදකයන්. පළවෙනි එක තමයි මේ ආනයනය කරපු ආනයනකරුවන්ට කාබනික පොහොර වලට පරිවර්තනය කරන දෙන අවස්ථාව. දෙවැනි එක දෙවැනි පෙළ කාබනික පොහොර නිෂ්පාදකයන්. තුන්වෙනි එක ගොවි සංවිධානවලට කාබනික පොහොර නිෂ්පාදනය කරන්න දෙන අවස්ථාව. ඒ කියන්නේ යායට පොහොර ටික හදන්න අපි දෙනවා. ඊළඟ එක තමයි ගොවියට අපි දෙනවා. අපි ගත්තොත් ගොවියෙකුට අපි හෙක්ටයාරයකට දෙනවා රුපියල් 30000ක් නැත්නම් 40000ක් තාක්ෂණය දීලා කියලා කියනවා. මෙන්න ඔබේ පොහොරට මෙන්න මෙහෙම කාබනික පොහොර ටික හදන්න කියලා අපි සල්ලි දෙනවා. ගොවියා තමන්ගේ පොහොරට තමන්ගේ කුඹුරට අවශ්‍ය කාබනික නිෂ්පාදන ටික ගොවි හදා ගන්නවා.
ඇමතුම දැනට ඔබතුමාලා මේ රසායනික පොහොර භාවිතා කරලා ගොවියා නිෂ්පාදනය කරන එරවලු ටිකයි පළතුරු ටිකයි හාල් ටිකයි මේ වෙලාව වෙළඳපොළ යන යම් මිල ගණනකට යටත්ව පාලනයක් සහිතව. යම් තැනකදී අස්වැන්න අඩු වෙලා අපි අපේක්ෂා කරන අස්වැන්න නොලැබුණොත් වී ටික සමහරලාට ඔය කියන ප්‍රමාණයට නොලැබුණොත් වෙළඳපොලේ හිඟයක් ආවොත් යම් තැනකදී එළවලු ටික හෝ වේවා හාල් ටික හෝ වේවා මිල පාලනයක් වීම වෙනුවෙන් ඔබතුමාලා වෙනකොට සාකච්ඡා කරනවා මේක මතකදී මම ඔබට වගකීමකින් කියනවා කිසිසේත් මේ කාබනික පොහොර නිෂ්පාදනයට ගෙපු නිසා වෙළඳපොලේ විල වැඩිවීමක් කෙරෙන්න දෙන්නේ නැහැ. ඒක මේ සිද්ධිය තුළ ගොවියට හෝ පාරිභෝගිකයට කිසිම බරක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඇමතුවා දැන් ඔහොම කිව්වට මම දැන් ඔබට කිව්වොත් නෑ ඒක තමයි ඇමතුවා දැන් මට තප්පරයක් දෙන්න පුළුවන්. දැන් මේකට අපි මේ කාබනික පොහොර රසායනික පොහොර භාවිතය නිසා රට වියදම් කරන මුදල ගත්තොතින් බිලියන 250-300ක් විතර. සෞඛ්‍යයට පොහොර ගානයනයට මේ සියල්ල ගත්තාම බිලියන 350ක් විතර. ඒ නිසා අපිට ඒ ආයෝජන අනිත් පැත්තට හරවුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ රටේ ආර්ථිකයට. ඒක අපිට දෙන අනිත් පැත්තට හරවන එක. අපි මේකට වියදම් කරක මේකෙන් අරන් මේකට දෙන කෘෂි කර්මාන්ත. ඉතින් ඒ නිසා අපි පොහොර සහනාධාරයට බිලියන දැන් මේ අවුරුද්ද අපිට බිලියන 70ක් ඕන. ඉතින් ඒ බිලියන 70 අපි දෙනවා ගොවියට පොහොර නිෂ්පාදනය කරන්නත් ඔහුට යම් පාඩුවක් වෙනවා නම් ඒකත් අපි ගොවියට දෙනවා මේකෙදි. එතකොට වෙළඳපොලේ මිල උච්චාවචනය වීමක් දැන් අපිට එහෙම කිසිදු දෙයක් වෙන්නේ නැහැ. අපිට මිල වැඩිවීමක් වෙන්නේ එහෙම මිල වැඩිවීමක් වෙනවා නම් නිෂ්පාදනය අඩුවක් වුණොත් නේ. ඉතින් අපි මම ඒක තමයි මම ඔබට කිව්වේ. දැන් ඔබට මම කිව්වා වී ගත්තාම අපි උත්සාහ කරනවා වී දැන් ඔබට ගත්තොතින් අපි මේ රටේ මිරිස් වියලි මිරිස් 100%ක් අපි අපනයනය කරනවා. ඔව්. දැන් මගේ ඉලක්කය ඉදිරි අවුරුදු 3 මේ රටේ මිරිස් ටික නිෂ්පාදනය කරන්න. දැන් අපි මේකට ඉඩම් හෙව්වා. දැන් අපේ ගොවියන්ගේ පොඩි පොඩි අක්කර කාලා. ඔබ දන්නවද මම උතුරු නැගෙනහිර ගියාම දැනට මට වවුනියා දිස්ත්‍රික්කේ අක්කර 1000ක් හම්බුණා. මුලතිව් අක්කර 3000. ආ දන්නවද උතුරු නැගෙනහිර විතරක් තියෙනවා අපිට අක්කර ලක්ෂ ගාණක් වගා කරන්න පුළුවන් භූමියක් තියෙනවා පාවිච්චි කරන්න. ඒ ගොවිය උතුරේ බලාගෙන ඉන්නවා අපි එනකන් උදව් කරන්න. ඒ නිසා මේ රටේ වගා නොකරන විශාල භූමියක්. අපේ රටේ ජාතික නිෂ්පාදනයට මේ ඔක්කොම දායකත්වයෙන් උතුරු නැගෙනහිර. ඒකට කවුරුත් බලන්නේ නැහැ පැති. දැන් මම පහුගේ මම මේ අවුරුද්දේ මුලතිව් අක්කර 1500ක් මිරිස් වවනවා. මම වවුනියාවේ අක්කර 1000ක් මිරිස් වවනවා. මම මඩකලපුවේ අක්කර 1000ක් මිරිස් වවනවා මම. හරි. මම යාපලේ රතුළුණු වවනවා විශාල ප්‍රමාණයක්. ඒ ගොවියෝ විශාල ඒ පස රතු පස ඇත්තටම පොහොර ඕනේ නැහැ. නිකම් මේම දාපම පැලේ හිටිනවා. ඒ නිසා අපි නිෂ්පාදනය වැඩි කරන්න. අපි බලාපොරොත්තු වෙන ඔබ ගත්තොතින් මගේ දෙපාර්තමේන්තුවේ තියෙන ගොවිපළවල් ඔබ දන්නවා. මේ ගොවිපළවලනේ 20% වගා කරලා නැහැ. තප්පරයක් දෙන්න. මම ඔබට ගත්තොතින් මගේ තියෙනවා NLDB එක. පශු සම්පත් මණ්ඩලය. අපේ තියෙන ෆාම්ස් වලින් 40%ක් අපි පාවිච්චි කරලා නැහැ. මේ සියල්ල අපේ නිෂ්පාදනයට පහුගිය කාලේ පුරා අපි යොමු කරගෙන යනවා. ඒ නිසා මේ රටේ කෘෂි කර්මාන්තයත් එක්ක විශාල ආයෝජක පිරිසක් මේකට කැමැත්ත බල කරලා තියෙනවා. ඒ නිසා මේ ඉඩම් හරියට භාවිතා කරලා නිෂ්පාදනය වැඩි කරලා වගා වැඩි කරලා මේ සියල්ලට අපි සැලසුම් කළා. යම් තැනකදී වෙළඳපොලේ හිඟයක් ඇති වුණොත් එහෙම ඔබතුමාලා හාල් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා වී සම්බන්ධයෙන් අවධානය යොමු කරලා අතිරික්තයක් තියාගන්න සූදානමක් තියනවද? එහෙම නැත්නම් එන අවස්ථාවට මුහුණ දෙන්න කටයුතු කරනවද? නෑ. එහෙම එඤ්ඤම් බෙඤ්ඤම් වලට කරන්න බෑ මේකේ. අපේ රෝඩ් මැප් එකේ මේ සියල්ලට විසඳුම් තියෙනවා. අපි හදලා තියෙන රෝඩ් මැප් එකේ සෑම දෙයකටම අපේ විසඳුම් අපි හදාගෙන තියෙනවා. සමහර වෙලාවට ඇමතුමා දැන් අපි පහුගිය කාල සීමාව තුළ අත්විඳපු දෙයක් තමයි ඇල්ෆටොක්සින් තියෙනවා කියලා කිව්ව පොල් තෙල් වල 240ට ගත්ත පොල් තෙල් බෝතලේ අද ගන්නවා රුපියල් 550ට ඇමතුමා. මේක අපි නොහිතපු තත්වයක් නේ. දැන් මේකට තාම උත්තරයක් නැහැ. ඔය වගේ තත්වයක් ඇති වුණොත් මේ අපි අත්විඳලා තියෙන දේවල් ඇති වුණොත් ඔබතුමාලා ප්‍රතිපත්ති මේ තීන්දුවක් ගන්න ඔය සියලු අමාත්‍යාංශ ඒකාබද්ධව යම් සාකච්ඡාවක් කරලා තියෙනවද මේ වෙලාවේ? යනවා. ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් යනවා. මේ ආහාර පිළිබඳව ද්‍රව්‍ය පිළිබඳව අපි ආනයනය කරන අපි මේ මිනිස්සුන්ට දෙන මේ කැබිනට් පත්‍රිකාවත් එක්ක අපි දීර්ඝ සංවාදයක් කරනවා මේ පිළිබඳව. ඒකට වෙනම කමිටුවක් කටයුතු කරගෙන යනවා. අනිත් කාරණාව තමයි මම ඉස්සෙල්ලත් මේ කාරණාව ඔබතුමාගෙන් මතු කළා. දැන් සමහර වෙලාවට අපේ රටේ අපි දීර්ඝ කාලීනව අත්විඳලා තියෙන කාරණාවක් තමයි ආණ්ඩුවක් පෙරළුනොත් ප්‍රතිපත්ති පෙරලෙනවා. ආණ්ඩුවක් පෙරළුනොත් ඉලක්ක වෙනස් වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේ තියලා තියෙන ඉලක්කය ස්ථිරසාරව මේ මහ පොළොවේ යථාවත් වෙන්න යම් වෙලාවකදී මේ වෙලාවකදී ජනතාව කැපකිරීමක් කරනවා නම් මේ කැපකිරීමේ ප්‍රතිලාභය දීර්ඝ කාලව අත්විඳින්න මේක විනාශ කරන්න බැරි විදිහට ඔබතුමාලා ගන්න තීන්දුව තීරණේ ප්‍රතිපත්ති මේ එකකතාවය මොකක්ද කියලා අපි කතා කරමු එතුමා විවරාමෙන් පස්සේ. කොවිඩ් අභියෝගයත් එක්ක ආණ්ඩුව තවත් අභියෝගයක් බාර අරගෙන තියෙනවා. ඒ තමයි අපේ රටේ කෘෂි කර්මාන්තයේ නවුම් පරිච්ඡේදයක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයේ 100%කින්
දිරිගැන්වීම සඳහා කටයුතු සූදානම් කරමින් යනවා. ඒ සඳහා තියෙන අභියෝග සහ ප්‍රායෝගිකව ගොවි බිම්වල ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙල පිළිබඳව අපිට දීර්ඝව සාකච්ඡා කළා කෘෂිවර්ම අමාත්‍ය කරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමනි. මේ වෙලාවේ සමහර වෙලාවට කෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි යම් කැපකිරීමක් කරොත් ගොවියන් විදිහට මේක ප්‍රතිලාභ තව අවුරුදු 3කින් නම් හම්බෙන්නේ 5කින් නම් හම්බෙන්නේ මේක දීර්ඝ කාලෙ යන්න ඔබතුමාලා මේක ආණ්ඩුවක් වෙන්නව වෙනස් නොවෙන්න මොනවද අරගෙන තියෙන වැඩපිළිවෙල අඩුම ගානේ පාසල් දරුවන්ගේ පෙළ පොත්වල කාබනික වගාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යනවද අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තියෙන කෘෂි විද්‍යාපීඨ තුල මේක අනිවාර්ය කිරීම වෙනුවෙන් ඔබතුමාලා යනවද ගොවි බිම්වල අක්කර 3ක් තියෙනවා අක්කර එකමාරක්වත් අඩු ගානේ මේක කරන්නම ඕන කියන තැන ඔබතුමාලා මුද්‍රාගත කරන්න සූදානමක් තියෙනවා මොකද්ද දීර්ඝකාලීන සැලැස්ම ඔබතුමාලා ඔව් මම ඔබට ඒක තමයි කිව්වේ මේ කරනවා නම් මේකට රෝඩ් මැප් එකක් ඕනේ කියලා අපි ඒක හදලා තියෙනවා කියලා කිව්වෙත් මම ඔබට ඒකයි දැන් මේකේ ඔබ කියනවා වගේ පාසලේ දරුවගේ ඉඳලා දැන් අපි මේක ඒ සියල්ල සූදානම් කරලා තියෙන්නේ අපි. මේක මහ පොළොවේ යථාර්ථයක් වෙන්න නම් එතෙන් යන්න ඕනේ අපි. මේක පාසල්ලන එකේ පන්තියේ දරුවාගේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වා මේ කෘෂිකර්මාන්තයෙන් දරුවන් වෙනුවෙන් විශේෂත්වයක් දෙන්න ඒ සියල්ල පිළිබඳ අපි දීර්ඝ අධ්‍යයනයක් කළා ඒ වැඩසටහන අපි හදලා තියෙනවා. එතකොට අනෙක් පැත්තෙන් දැන් ඔබතුමාලා මේ රසායනික පොහොර භාවිතා කරනවා වගේම අනෙක් පැත්තෙන් කෘමිනාශක ආනයන කිරීම සම්පූර්ණ තහනම් කරන්න යනවා. ඒ සඳහා වන විකල්ප විදිහට ඔබතුමාලා මොකද යෝජනා කරන්න අමාත්‍යාංශයක් විදිහට? අපි කෘෂිකාර්මික අපි කෘෂි රසායන වෙනුවෙන් ඒ වගේම පලිබෝධනාශක සහ පලිබෝධනාශක සම්පූර්ණයෙන් ආනයන අපි නතර කරා. ඒ සම්බන්ධයෙන් අපි ආණ්ඩුවට යෝජනා කරනවා අපි ඒ 100%ක් ස්ථාවරේ ඉන්නවා. හැබැයි අපි සමහර කීපයක් අපි ගෙනලා රජය සතු තියාගන්නයි කියලා අපි යෝජනා කරනවා. අපි දන්නේ ඒකට මොකද රජය ගන්න තීන්දුව කියලා. මොකද ගත්තොතින් අපි සමහර වසංගත තියෙනවා. දැන් අලවලට හැදෙන ෆංගස් එකක් තියෙනවා. ඒ ෆංගස් එක හැදුනොත් ඒකට අනිවාර්යෙන් ගහන්න වෙනවා. ඉතින් ඒ වගේ තැනකදී ඒ වගේ ප්‍රදේශයකට යම් වගේ දෙයක් ඇති වුණොත් ඒ ප්‍රදේශයට ටක් ගාලා ඒ බෙහෙත ගහලා අපි ඒ ප්‍රදේශයේ කාබනික නොවන හැටියට හඳුනාගෙන අපි ඒ පිළිබඳ සාකච්ඡාවක් කරමින් යනවා. අපි ඒක කොහොමද කටයුතු කරන්න කියන එක තාම අවසන් තීන්දුවක් ඇවිල්ලා නැහැ. මොකද දැන් අපි ගත්තොත් ලූණු වලට ඒ සමහර බීජවලට හැදෙන දේ සඳහා අපි ළඟ තාම නෑ වට පිළියම්. එවැනි දෙයකදී අපිට පොඩ්ඩක් අපිට කෙටි කාලයකට අපිට ඇඩ්ජස්ට් කරගන්න සිදු වෙනවා. ඒ කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. දැනට ඔබතුමාලගේ සූදානමක් තියනවාද ගරු ඇමතුමා සම්පූර්ණ භූමි ප්‍රමාණය වගේම අඩුම ගානේ ගොවි සමිති හරහා ආදර්ශ වගාවන් සිද්ධ කරන් වී වගා විතරක් නෙවෙයි වෙළඳ පොලේ අවශ්‍යතාවය මත පදනම් වෙලා එක කාල සීමාවක තක්කාලි වගා කරනවා වගේම අතිරික්තව අනෙක් භෝග වගා කිරීම වෙනුවොත් යම් වැඩපිළිවෙලක් පිළිබඳව ඔබතුමා සාකච්ඡා කළා. මේක මේ වෙලාවේ කාබනික වගාවත් එක්ක බද්ධව ක්‍රියාත්මක කරන්න ආදර්ශ විදිහට ගොවි පොළවල් ප්‍රාදේශීය මට්ටමින් හෝ වේවා ගොවි සංවිධාන හරහා හෝ වේවා ක්‍රියාත්මක කරන සූදානමක් තියෙනවද ඔබතුමාලා? ඔය දැන් මේ වෙනකොටත් අපි මිලියන 200ක් වෙන් කරා ලංකාවේ සියලුම ගොවි ජන සහ මධ්‍යස්ථානවල කාබනික පොහොර සහ කාබනික වගාවට. දැන් මේ වැඩ පිළිවෙල පටන් ගත්තා. ඒ වගේම ඔබතුමාලා ගොවි ජන සේවා මධ්‍යස්ථානවලද නැත්නම් ප්‍රජාවට දීලා ප්‍රජාව පළවෙනියටම අපි මේක ගොවියා තොරතුරු ගන්න ගොවියාට උදව් කරන තැන ඉතින් හදාගන්න බෑ. ගෙදර හදලා ඉන්න එපා අපි ඉස්සෙල්ලා. දැන් අපි වෙලා තියෙන්නේ අපේ ෆාම් එක ගත්තොත් අපේ දෙපාර්තමේන්තුවේ ෆාම්ස් ටික අපි රසායනික පාවිච්චි කරනවා. පළවෙනියට මහගෙදර හදලා ඉන්න එපා. ඒ නිසා අපි අපේ දෙපාර්තමේන්තුවේ සියලුම අපේ තියෙන ගොවිපළවල් කාබනික බවට පරිවර්තනය කරන්නත් ඒ වගේම සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථානවල කාබනික කෘෂිකර්මාන්තයටත් කාබනික පොහොර නිෂ්පාදනයත් අපි ආරම්භ කරා. දෙවනුව අපි ඒත් එක්කම යන්න හදනවා ගොවිපළට අපි යනවා ගොවියත් එක්ක. ඔය දැන් සමහර වෙලාවට ඇමතුමා ගොවි ජන සේවා මධ්‍යස්ථානවල ඔබතුමාලා කියන බිම් කඩේ වගා කරාට ගොවියට ඕක පර්යේෂණ කරන්න හරි ගොවියා දායක කරගෙන හරි බලන්න හරි ඒ දැනුම කෘෂි පර්යේෂක හරහා ගොවි බිමට අරගෙන යන්න හරි නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවද මේ වෙලාවේ? සමහරවිට යන්නේ නැහැ නේ ඇමතුමා. නෑ මෙහෙමයි. දැන් මම ඒක තමයි ඔබට කිව්වේ අපි මේ අලුත් දෙයක් පටන් ගන්නනේ. මම මේ කිව්වේ මේකේ අපි ඒක තමයි මේක අපි කෙටි කාලින මධ්‍ය කාලින දීර්ඝ කාලින වෙනසක් අපි මේකෙදි හදන්නේ. මේක මේ එකපාරම මේකට අවශ්‍ය සියලු විසඳුම් සතියෙන් දෙන්න බෑ. මේක ඔබ කියන්න වගේ අනිවාර්යෙන් දැන් මම ඔබට කිව්වා ගොවියා තමන්ගේ හැම දෙයකටම එන තැන තමයි ගොවි ජන සේවා මධ්‍යස්ථානය. තාක්ෂණය ගන්න පොහොර ටික ගන්න බීජ ටික ගන්න බෙහෙත් ටික ගන්න එන්නේ එතෙන්. එතන තමයි නිලධාරී ටික ඉස්සෙල්ලා එතන හදන්න. ඒ නිසා පළවෙනියටම අපි ගොවි ජන සේවා මධ්‍යස්ථාන අපේ කාබනිකට පරිවර්තනය කරන්න අපි ගිය සතියේම අපි මේ තීන්දුව ගත්තත් එක්ක සල්ලි බෙන් කරා. ඒ වගේ දෙපාර්තමේන්තුවේ තියෙන සියලු ගොවිපළ වල ටික අපි කාබනික වලට පරිවර්තනය කරන්න තීන්දුව කරා. දැන් අපි එතනින් පටන් අරගෙන අපි යනවා මේ වැඩ පිළිවෙල. ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ මේ කරන පරිවර්තනය කරන ලෝකයේ මේ වෙනකොට කාබනික රාජ්‍ය විදියට උණු හඳුන්වන්න පළවෙනි පියවර තියෙනකොට උන් යොදාගත්ත කාරණාවක් තමයි රටේ ඉන්න තරුණ ප්‍රජාව සක්‍රියව
කාබනික වගාවන් සඳහා යොමු කරගෙන. ඔබතුමාලගේ මොකක්ද තියෙන වැඩපිළිවෙල මේ අලුත් පරිවර්තනයක් එක්ක ඔවුන් ඍජුව මේකට යොමු කරගන්න? අපි පැහැදිලිව මේකට තරුණ ප්‍රජාව විශ්වවිද්‍යාල දරුවන් යොමු කරගෙන සම්බන්ධ කරන මම ඒකයි ඔබට කිව්වේ මම මේ අපේ වැඩපිළිවෙල මම දන් අද එළියට දාන එක සාධාරණ නෑ. මොකද මට ජනාධිපතිතුමාට අපේ ජාතික වැඩසටහන හදලා මේක එළි දක්වන්න අපි ජාතික වැඩසටහනක් හැටියට. ඒ කියන්නේ මම මේකේ 100%ක් අද එළියට දාන එක සාධාරණ නෑ කියලා මම හිතනවා. නෑ මේ වෙලාවේ අපි කියන්න ඕන කාරණාව එමතුමා කියමු මොකද්ද තරුණ ප්‍රජාව යොමු කරගන්න තියෙන වැඩපිළිවෙල? මම ඔබට කිව්වේ මේ රටේ පාසල් දරුවගේ ඉඳලා තරුණ ප්‍රජාවගේ ඉඳලා මේකට සම්බන්ධ කරගන්න. ඔබ කියන්න අපි මේක පටන් ගත්තම අපේ විශ්වවිද්‍යාලවල විශාල දරුවන්ගේ උනන්දුවක් අපිට ඇවිල්ලා තියෙනවා මේකට සම්බන්ධ වෙන්න. මේකට උදව් කරන්න. දැන් අපි ඔබට ගත්තොත් මේක මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න අපිට විශාල සමාජ අපිට ආන්ත්‍රණයක් අවශ්‍යයි. දැන් මේ රටේ ගත්ත විශාල උපාධිධාරීන් පිරිසක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කාබනික වගාව මහ පොළොවේ යථාර්ථයක් කරනවාද කියන එක අධීක්ෂණය කරන්න වෙනම කණ්ඩායමක් පත් කරනවා. ඒ වගේම අපි රැකියා ලක්ෂයට ගත්ත විශාල ශ්‍රම බලකායක් තියෙනවා. මේ ශ්‍රම බලකාය පාවිච්චි කරලා අපි මේ මහා බිම් වගා කරන්න අපි එවැනි විශාල වැඩ කොටස් අපි සැලසුම් කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් යම් තැනකදී රසායනික පොහොර භාවිතාව තුළ කරන නිෂ්පාදනයට වෙළඳ පොලේ තියෙන එකම මිල ගණනක් නම් ඉල්ලුමක් නම් ඊට වැඩිය කැපකිරීමක් කරලා කාබනික මේ ගොවිපළට ගිහිල්ලා කාබනික නිෂ්පාදනයක් කරලා වෙළඳ පොලට ආවොත් තියෙන ඒ මිලම නම් යම් තැනකදී ගොවියා අධර්මවත් වෙන්න පුළුවන්. මොකක්ද ඔබතුමාලගේ තියෙන වැඩපිළිවෙල? අපි ඒ පිළිබඳවත් සාකච්ඡා කරගෙන යන ඔබ කියන එක හරි. ඒ කියන්නේ නිරෝගී ආහාර වේලක් දුන්නම ගොවියට ලැබෙන මුදල පිළිබඳව. දැන් අපි ඒ පිළිබඳවත් මේ සබ්සිඩි එක දෙන එක ඇතුළේ අපි ඒක ගැනත් කතා කරගෙන යනවා. ගොවියට මේ ආධාරය දෙන එක තුළ මොකද නිරෝගී ඒ කියන්නේ අපිට පාරිභෝගිකයට ලොකු මිලක් දෙන්න. හැබැයි ඔබ ගත්තොත් අද රටේ සුපර් මාකට්ස් වල ඕගනික්කම වෙනම වැඩි ගණන් දීලා ගන්නවා. හැබැයි මේක සාමාන්‍ය පුද්ගලයාට මේක අපිට කරන්න බෑ. අපි මේ සියල්ල පිළිබඳ අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ ගොවියා මේ කරන කැපකිරීමට. අපි ඒ සියල්ල පිළිබඳ ගොවියට මිලක් දෙන්න මේකට. ඒකට වටිනාකමක් දෙන්න. ඒ සියල්ල පිළිබඳ අපි සාකච්ඡා කරගෙන යනවා. අනෙක් පැත්තේ පාරිභෝගිකය සුරක්ෂිත කරන්නත් ඔබතුමාලා සූදානම් වෙනවා. අනිවාර්යයෙන්. මම ඔබට මේකෙදි ගොවියා වගේම පාරිභෝගිකයත් අපි රැක ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගොවියට මේක කාබනික හදලා වැඩි මිලට බඩු ටික දී ගන්න බෑ අපිට. ඒ දෙකම අපි එකට ගන්න ඕනේ. අනෙක් පැත්තෙන් වී සම්බන්ධයෙන් අපි එහෙම ගත්තොත් අනෙක් පැත්තෙන් එළවලු වගාව සම්බන්ධයෙන් ගත්තොත් පළතුරු වගාව සම්බන්ධයෙන් ගත්තොත් දැන් ඔබතුමාලා මේ වෙනකොට පරිවර්තනයක් සිද්ධ කරන්න යනවනේ මේ වගා දෙකේම මොකක්ද ඔබතුමාලා මේ වෙනකොට කරගෙන යන අධ්‍යයනය එළවලු වගාව සම්බන්ධයෙන් සහ පළතුරු වගාව සම්බන්ධයෙන් විශේෂයෙන් පළතුරු වගාව සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාලා මේ වෙනකොට කරගෙන යන අධ්‍යයනය? මේ සම්බන්ධයෙන් අපි සිය පර්යේෂණ ආයතන ගණනාවක් තියෙනවා අපේ දැන් හොරණ තියෙනවා පළතුරු සම්බන්ධයෙන් අපේ පර්යේෂණ ආයතනයක් තියෙනවා. අපේ බතලෙගොඩ තියෙනවා වී සම්බන්ධයෙන් පර්යේෂණ ආයතනයක් තියෙනවා. අපේ වගේම පේරාදෙණියේ තියෙනවා එළවලු අතුළු බීජ ගණනාවක් සම්බන්ධ බීජ මේ ඔක්කොම පර්යේෂණ ආයතන අපේ විශාල පර්යේෂණ ආයතන ගණනාවක් තියෙනවා. දැන් මේ හැම එකකම පහුගිය කාලේ මේ පර්යේෂණ වෙමින් ඉබිගමනේ ගියපු ඒවා තියෙනවා. දැන් මේ සියල්ල කඩිනම් කිරීමේ වැඩපිළිවෙලත් අපි කරගෙන යනවා. ඒ කියන්නේ අපි දැන් ඇත්තටම අපේ තැන්වල පොඩි කාබනික වගාවන් තියෙනවා. හැබැයි මම ඔබට කිව්වොත් අපේ දෙපාර්තමේන්තුවට එහා ගිය මම ඔබට කිව්වා. පෞද්ගලික අංශයේ විශාල පිරිසක් මේ කාබනික වගාවේ අද මේ රටේ අක්කර දහස් ගාණක් වගා කරන පිරිසක් ඉන්නවා මේකේ. කාබනික පළතුරු වගා කරන, කාබනික එළවලු වගා කරන, කාබනික වී වගා කරන, හරි. ඒ වගේම කාබනික සුළු අපනයන භෝග වගා කරන විශාල පිරිසක් අද මේ රටේ ඉන්නවා. ඒ සියලු දෙනා අපනයන වෙළඳපොළත් එක්ක ඉන්නේ. දැන් ඔබ ගිහිල්ලා බැලුවොත් සෝෂල් මීඩියා එකට ගිහිල්ලා බැලුවොත් ඔබ බලන්න ඕගනික් කියලා ගහන්න කොච්චර එනවද කියලා බලන්න. ඕගනික් නිෂ්පාදකයෝ ශ්‍රී ලංකාවේ ගහලා බලන්න. හරි. මේවට අපි ප්‍රයොරිටි එකක් දීලා නැහැ. ඒ නිසා මතක තියාගන්න මේක මේ රටට මේ අලුතෙන් දෙයක් දෙන දෙයක් නෙවෙයි. අද අපිට වැඩි අපේ අමාත්‍යාංශයට දෙපාර්තමේන්තුවට වැඩි ඉහළින් තාක්ෂණයෙන් ඉන්නවා මේ පෞද්ගලික අංශය. අපිට වැඩි ඉදිරියෙන් ඒගොල්ලෝ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලොම කාබනික තාක්ෂණය හොයාගෙන ඒගොල්ලෝ පොහොර නිෂ්පාදනය කරලා ඒගොල්ලෝ වගා කරලා ඒගොල්ලෝ ශුද්ධ ජීවීන් හොයාගෙන ඒගොල්ලෝ වගා කරලා අපිට ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. යම් තැනකදී කාබනික වගාවට යොමු වෙන කෙනෙකුට දේශීය වෙළඳපොළ වගේම ඔහු මහා පරිමාණයෙන් සිද්ධ කරන සූදානම් වගාවන් වල විවිධත්වයක් එක්ක ඔබතුමාලා සූදානම්ද රජයක් විදිහට විදේශීය වෙළඳපොළ වෙනුවෙන් අවස්ථාවන් විවර කරලා දෙන්න ගොවියන්ට? අනිවාර්යෙන් මේ මොකක්ද ඔබතුමාලාගේ ඒ සම්බන්ධිත ඉලක්කය? අපිට අනිවාර්යෙන් මේ කැබිනට් පත්‍රිකාවේ පැහැදිලිව තියෙනවා මේ කාබනික වගාවත් එක්කම අපනයන වෙළඳපොළ පිළිබඳ මේක වෙනම ඡේදයක් තියෙනවා. රටට ආදායම ගේන්න ඔබතුමාලාගේ ඉලක්කය කොච්චරක්ද කාබනික වගාවේ? අපි එහෙම තාම මම ඔබට කියනකොට මම ඔබට කිව්වේ ඒ ඉලක්කම් හරබේ දැන් එළියට දාන්න යුතු නෑ. නමුත් මම ඔබට වගකීමකින් කියනවා මේ කාබනික පොහොර නිෂ්පාදනයත් එක්ක අපි ඔබට කියනවා වගකීමකින් මේ රටේ ගොවියගේ ආර්ථිකය විශාල ලෙස වැඩිවීමක් සිද්ධ වෙනවා. මේ කාබනික පොහොර නිෂ්පාදනයත් එක්ක අපි සමහරවිට මෝන දෙයි අපේ රටේ වෙළඳපොළට එච්චරකට මේකට ඩිමාන්ඩ් එකක්.
එනිසා අපේ රටේ කාබනික පොහොර භාවිතා කරලා ගොවියා මේ නිෂ්පාදනය වැඩි කරොත් මේකෙන් ලැබෙන ආර්ථික සහ මූල්‍යමය වශයෙන් පමණක් නෙවෙයි සෞඛ්‍ය පමණක් නෙවෙයි වාසි ගණනාවක් අපිට තියෙනවා. ඇමතුමා මේ ප්‍රශ්නේ මම අරගෙන එන ඔබතුමාට කාබනික වගාවෙන් තිහාට ගිල සමස්ත වගාව පිළිබඳව ඔබතුමාලගේ තියෙන අමාත්‍යාංශයට කෘෂි විද්‍යාලවලට ළමයින් බඳවා ගැනීම ඔබතුමාලා සිද්ධ කරනවා. එතකොට ළමයින්ට අධ්‍යාපන ලබා දීමක් සිද්ධ කරනවා. ඒ ලබා දෙන අධ්‍යාපනයේ පරිවර්තනයක් අවශ්‍යයි කියලා ඔබතුමාලා මේ වෙනකොට අනිවාර්යෙන් විශ්වාස කරනවද? සකස් කරලා සාකච්ඡා කරමින් යනවා. මොකද අපේ කෘෂි විද්‍යාලවලට NVQ දීමේදී එහෙම ප්‍රශ්න අඩුපාඩුකම් ගණනාවක් තියෙනවා. අපේ අවධානය යොමු වෙලා නැහැ ඇත්තට මේ පැත්ත. නමුත් මේ පිළිබඳ අපි පහුගිය කාලේ අපිට තනිකර මේක කරන්න බැරුණා කොවිඩ් එකට අපි පාසල් ටික ඔක්කොම අරගෙන බහලා. ඒ නිසා මේ පිළිබඳ අපේ මේකේ කැරිකියුලම් එකේ ඉඳලා අපි සාකච්ඡාවක් කරනවා. අනෙක් පැත්තට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කෘෂි පීඨවල උගන්වන විෂය නිර්දේශයන් දැන් ඔබතුමාලා මේ කරන පරිවර්තනයත් එක්ක ඊට සමගාමීව පරිවර්තනය කරන්න ඔබතුමාලා මේ වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කමිෂන් සභාවත් එක්ක කතා කරලා තියෙනවා විශ්වවිද්‍යාල පද්ධතියත් එක්ක කතා කරලා අපි තාම එතෙන්න ගිහිල්ලා නැහැ. අපිට බොරු කියන්න අවශ්‍ය නැහැ. අපි තාම එතෙන්න ගිහිල්ලා නැහැ. අපි එතෙන්න යනවා. අපේ රෝඩ් මැප් එකේ මේ සියල්ල තියෙනවා. ඒ කියන්නේ අපි මම ඔබට කිව්වේ අධ්‍යාපන අමාත්‍යාංශය මේකට සම්බන්ධ වෙනවා. මේකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ වෙනවා. මේකට පෞද්ගලික අංශය සම්බන්ධ වෙනවා. මේකට අපේ මේකට ලින්ක් වෙන ලොකු ප්‍රමාණයක් ඉන්නවා. මේක අපඩායන වෙළඳපොළ මේකට සම්බන්ධ වෙනවා. මේ සියලු දෙනා මේක ඇතුලේ ඉන්නවා. ඉතින් මේ එක එක විෂයන් කෙරේ අපි තාම මේ තීන්දුව අරගෙන සුමාන 3යි. ඒ නිසා මේකේ ඔබ අවුරුදු 10ක් ඉස්සරහා ගැන ඔබ කතා කරන්නේ මේ ඔක්කොම වෙන්න ඕනේ. ඔබ කියනක 100%ක් මේ සියල්ල සිද්ධ වෙන්න තියෙනවා. ඒ සියල්ල පිළිබඳ අපි ගොනු කරලා මේ ඔබට ගත්තොතින් පහුගිය සතිය දෙක අපේ අමාත්‍යංශයේ අපේ නිලධාරීන් නිදි නැහැ. ගත්තොත් මේ කොවිඩ් දැස්සේ එක පැත්තකින් මගේ අමාත්‍යංශයේත් කොවිඩ් රෝගී විශාල පිරිසක් මේ අභියෝගෙත් එක්ක නිලධාරී වැඩට එන්නේ. අපි ලොකු මේ ටාස්ක් එකට අපේ ජීවිත පැත්තකට දාලා අපි දුවනවා මේ දවස්වල. අදත් මගේ අමාත්‍යංශයේ වැඩට එන්නේ බොහොම සුළු පිරිසයි. අපේ අමාත්‍යංශයේ විශාල පිරිසක් කොවිඩ් සංගතයට මුහුණ දුන්නා. ඒ සියලු අභියෝගත් එක්ක අපිට මේක දාලා යන්න බෑ. ඉතින් සබ් එකකට දුවනවා. අනෙක් කාරණාව දැන් ඔබතුමාලා මේ තීන්දුව අරගත්තා මේ වෙනකොට මේ කන්නේ සඳහා අවශ්‍ය කරන පොහොර තියෙනවා. හැබැයි ගොවින් දිස්ත්‍රික්ක කිහිපයක අපි දැක්ක උද්ඝෝෂණය කරනවා. දැන් ඒ සම්බන්ධව ඔබතුමාලාගේ අවධානයක් යොමු වෙලා තියෙනවද නැත්නම් ඔබතුමාලා අර කිව්වේ ට්‍රැක්ටර් එකක් නිකුත් කරලා පොහොර හංගගෙන හිටියොත් අපි දඬුවම් කරනවා කියන තැන නැවතිලා ඉන්නවද නැත්නම් නැති ප්‍රදේශවලට පොහොර ටික අරයි යන්න සක්‍රියව ගෝජන සේවායක නැත්නම් ඔබතුමාලාගේ අමාත්‍යාංශයේ මැදිහත්ලා ඉන්නවද? නෑ දැන් අපේ වී ගොවියන්ට පොහොර වල ප්‍රශ්නයක් නැහැ. මොකද අපි එක දෙන්නේ ගොවි ජනසේව මධ්‍යස්ථාන හරහා. නෑ දැන් ප්‍රමාණවත් විදිහට නෑ කියලා උද්ඝෝෂණ ආවනේ. නෑ ඒ ආවේ අනෙක් භෝග සඳහා. දැන් වෙලා තියෙන්නේ වී ගොවියෝ එක තැනකවත් ඉදිය මොකද වී ගොවියාට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි වී ගොවියට අවශ්‍ය පොහොර ටික අපි දෙනවා. වී ගොවියට වෙලා තියෙන සානාධාරර කඩිනුත් වී ටික ගන්න පොහොර ගන්න. ඒක තමයි ඔය නෑ කියලා කියන්නේ. නැත්තම් ගොවියන්ට අපි දෙන්නේ නොමිලේ පොහොර ටික. ගොවියට අනන්න දෙයක් නෑ ගොවි ජනසේව මධ්‍යස්ථානේ පොහොර ටික තියෙනවා. දැන් අද අම්පාරේ මට උදේ කතා කරා මම ඒ වෙලාවෙම පොහොර ටික යවුවා අම්පාරට. ඒ වගේම අනුරාධපුරේ අඩුවක් තියෙනකො මම චන්සේන මත අපේ පොහොර ටික යවන්නේ කිව්වා. අපි කිව්වා පොහොර ටික තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඔබතුමාලා ප්‍රමාණවත් විදිහට මේ කන්නට අවශ්‍ය සියලු පොහොර ටික අපි ළඟ තියෙනවා. මේ කන්න අපිට කිසි ගැටලුවක් නැහැ. මේ කන්නට අවශ්‍ය සම්පූර්ණ පොහොර ටික අපිට තියෙනවා. ඒ කියන්නේ එහෙම පොහොර අඩුවක් නැහැ. අඩුවක් තියෙන්නේ මොන වගේද මතුමා? නෑ මේක තියෙන්නේ අඩුවක් නෙවෙයි පොහොර හංගලා තියෙනවා. දැන් මේක යූරියා කොට්ටේ 1500ට විකුණන එක නැවතුවත් එක හංගලා තියලා හොරෙන් 3000ට දෙනවා. ගොවියා ඕන ගානකට ගෙනිනවා. දැන් බාගට ගහලානේ. හරි ඒ නිසා ඒක තමයි අපි මේ වෙනකොට නඩු 38ක් දැම්මා. මේ දවස් කීපෙන්. නිසා අපි දැන් සියලුම මම මේ වැඩසටහනෙත් කියන ගොවින්ට ගොවි මහත්තුරුන්ට ඔබට වැඩි මිලට යම් කෙනෙක් පොහොර විකුණනවා නම් හංගලා තියෙනවා නම් වහාම පොලිසියට දැනුම් දෙන්න, ගොවි ජන සේවකට දැනුම් දෙන්න, පාරිභෝගික සේවා අධිකාරියට දැනුම් දෙන්න වහාම අපි ඔවුන් අල්ලලා අවශ්‍ය නීතිමය කටයුතු කරනවා. අනෙක් පැත්තේ ඔබතුමාලගේ යම් සූදානමක් තියනවද දැන් මේ කන්නට අවශ්‍ය කරන පොහොර ටික තියෙනවා. මේ වෙනකොට පොහොර නැවක් ආව ඔබතුමාලා ආපහු හරවලා යවුවා චීනයට. පොහොර ටික බාන්න දුන්නේ නැහැ. යම් තැනකදී තීන්දුවක් ගත්තොත් නෑ අපි මේක 75කට යමු කාබනික් වගාවට 25කට යමු මේතර දරන්න බැහැයි කියලා ඔබතුමාලා සඳහන් වෙන සාකච්ඡාවත් එක්ක පොහොර ආනයනය කරන්න ආයි ලෑස්තිද? නෑ. මේ කැබිනට් තීන්දුව ඔබ කියවන්න හොඳට. කියන්නේ ඔබතුමාලා ආපහු කොහෙත්ම ආපස්සට යන්න ලෑස්ති නෑ මේ ඒක රජය තීන්දුව කරන්න ඕනේ. මම අමාත්‍යාංශේ. මට අමාත්‍යවරයා. ඉතින් ඔබතුමා වගකීම තියෙන ඇමතිතුමා. නෑ මම වගකීම තියෙන ඇමතිවරයා මට දැනෙන දේ මේ කැබිනට් තීන්දුවට අනුව මේක වෙනසක් කරනවා මම දකින්නේ නැහැ. ඒ නිසා නමුත් රජය තීන්දුව කරයි මේ පිළිබඳව අපේ සඳ දීර්ඝ සාකච්ඡාවක් අපේ මේ පිළිබඳව යනවා. අපි ඉදාට තීන්දුව කරනවා. මට දැනෙන දේ මේක පස්සට යන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට මේක මහ පොළොවේ යථාර්ථයක් කරන්න මම ඔබට නැවතත් කියන්නේ මේක කෙටි කාලිනව බලන්න එපා. මං කියන්නේ මේක රටක් හැටියට බලන්න. මේක අපි ගොවියගේ වී කිලෝ එකට මේක සීමා කරන්න එපා.
මේක ගොවියගේ අල කිලෝ 1000ට 500ට සීමා එයින් එහාට ගිය මේක පොඩ්ඩක් හිතන්න. ඒ නිසා අපි මේකේ අපි හිතමු කන් එක යම් අසාද හැබැයි ඔබ හිතන්න මේ ඔබේ බිරිඳට දරුවට උපදින්න ඉන්න දරුවා වෙනුවෙන් ඔබේ අම්මගේ තාත්තගේ වකුගඩුව පිළිකා වෙනුවෙන් කරන මේක මේ සුළු කොට තකන්න එපා මේක ගැන. මේක සුළු කොට තකන්න මේ තාම මේකට වෛද්‍යවරු එළියට ඇවිල්ලා මේක ගැන කතා කරේ නැහැ තාම මේක පිළිබඳව. හරි ඒ නිසා ඔබට ඉදිරි කාලේ මේකේ තියෙන රිපකෂන්ස් ගැන මේ රසායනික පොහොර අවභාවිතාව නිසා මේ රටේ සමාජයට මහ පොළවට මිනිස් ජීවිතවලට වෙන හානිය පිළිබඳ අපි සංඛ්‍යා ලේඛනාත්මකව මම මෙතන කතා කරේ නැහැ. ඒක මම කතා කරන එක සාධාරණ එකට ඉන්නව වෙනම කතා කරන විශේෂයෙන් පිරිසක්. ඒ නිසා මම ඔබට කිව්වා අවුරුදු 3ක් තුල රසායනික පොහොර භාවිතයේ මේ රටේ 300කින් වැඩි වෙලා. මෙට්‍රික් ටන් ලක්ෂ 4 ලක්ෂ 12 බවට පත් වෙලා තියෙනවා. ඉතින් හේව් රටක් අපි. ඒතකොට අපි මේ රසායනික පොහොර කියලා මොනවද මේ දාන්නේ? දැන් මම ඔබට ගත්තොතින් 2015 2019 මේ රටට ආනයනය කරපු පොහොර විගණකාධිපතිවරයා මට වාර්තාවක් ගෙනත් දුන්නා. ගෙනත් දීලා බලපුවා මොකක්ද? මෙට්‍රික් ටන් 81000ක් ලැබ් රිපෝට් 51ක් වෙනස් කළා. අන්න එතන තමයි නේද ඇමතුමා තියෙන්නේ. දැන් ඊළඟට ඔබතුමාලා මේ ගත්ත තීන්දුවත් එක්ක සමාජයේ කියන කතාවක් තමයි මතුවලා තියෙන සාකච්ඡාවක් තමයි රසායනික පොහොර භාවිතා කරනවා රටවල්. හැබැයි අපේ රටට එන්නේ ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර. ප්‍රමිතියෙන් තොර කෘමිනාශක. ඒ නිසා තමයි මේ බරපතල හානි සිද්ධ වෙලා තියෙන්නේ. නෑ ප්‍රමිතිය එකක් රසායනික දෙකක් මේක පටල ගන්න එපා. ප්‍රමිතියකින් තොර කියන එක නරකයි කියන එක හරි. හැබැයි රසායනික පොහොර කියන්නේ රසායනික පොහොර. ඒ නිසා මේ දෙක පටල ගන්න එපා. හැබැයි මම ඔබට කිව්වේ මේ රසායනික පොහොර ගේන එක අතරතුරේ පහුගිය අවුරුදු 5 ගත්තොත් මේ රටේ මිනිස්සුන්ට දීලා තියෙන පොහොරනේ වහ. රටේ දීලා තියෙන මිනිස්සුන්ට පොහොරනේ පහ. මේ ගොවියෝට දීලා තියෙන වහ. ඒ කියන්නේ මේ පොහොර පරීක්ෂා කිරීමේදී පොහොර ලේඛන 58ක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනස් කරලා දෙනවා. ලේඛන 58ක්. මම පොහොර සභාපතින්ට ටික කෙරෙව්වා. රිමාන්ඩ් කෙරෙව්වා. මගේ අමාත්‍යාංශය 7 දෙනෙක් මං ගෙදර යවුවා. හරි. අපි ගෙනෙල්ලා තියෙන්නේ ප්‍රමිතියකින් යුත් පොහොර නෙවෙයි. අවුරුදු 5ක්. දැන් ඉදිරියේදී දැන් ඔබතුමාලාට සමහරලාට අපේ රටේ මඤ්ඤොක ගහටක් දානවනේ මේ වෙනකොට යූරියා. ඒ විතරක් නෙවෙයි සමහරලාට නොදාන ශාකයක් නැහැ යූරියා පාවිච්චි කරන. තේ පොල් රබර් ප්‍රධාන භෝග වලටත් එමතුමා රසායනික පොහොර භාවිතා කරනවා. ඔබතුමාලා තීන්දුවක් අරන් තියෙනවද ඊට අවශ්‍ය කරන පොහොරත් ගෙනක නවත්තන්න ඊටත් විකල්පයක් ඔබතුමාලා තියෙනවා? ඒ කර්මාන්තයේ පිළිබඳව මම මෙතන කතා කරන්නේ නැහැ. මොකද ඒක පැවිලි කර්මාන්තය ඇමතිතුමා ඒ සම්බන්ධයෙන් වෙනම ප්‍රතිපත්ති මේ තීන්දුවක් අරන් තියෙනවද කැබිනට් මණ්ඩලයේද ඔබතුමාලා? දැන් මෙහෙමනේ ඉතින් මේ තීන්දුව ඇයි ආයේ මගෙන් අහන්නේ රසායනික පොහොර කෘමිනාශක වල්නාශක තාන. දැන් එතන කැබිනට් මණ්ඩලයේ තීන්දුව අරන් තියෙනවා. එතකොට ඒකට මූණ දෙන එක පිළිබඳ මම කෘෂි කර්මාන්තයේ වගේම වැවිලි කර්මාන්තය ඇමතුමා ගෙනවනම් එතුමා කියයි. එතුමා ඒකට මූණ දෙන්නේ කොහොමද කියලා. දැන් අපි අපේ රටේ තේ ආනයනෙන් අපේ රටට ලැබෙන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය පොහොර ටික තේ ගහට ලැබුණේ නැත්නම් ඒක නවතිනවා. ඉතින් ඒකට මොකක්ද ගන්න පිළියම් පිළිබඳ එතුමා ගාව තියෙනවා ඉතින් වාර්තාව. යම් තැනකදී ඔබතුමාලා පොහොර ගේන ලෑස්ති වුණොත් යම් ප්‍රමාණයක් ගේන ලෑස්ති වුණොත් අවශ්‍යතාවය අනුව කෘෂි නිෂ්පාදනය වල සඳහා අනෙක් පැත්තෙන් කෘෂිනාශක ද්‍රව්‍යත් ඔබතුමාලා දැන් තීන්දුව කරලා තියෙනවා. දැන් ඔබතුමාලගේ පරිශ්‍රණ වලුත් කියනවා රටට ගෙනලා තියෙන්නේ හිතකර දේවල් නෙවෙයි අහිතකර දේවල් රසායනික කොහොමත් ප්‍රමිතියෙන් තොර දේවල් කියන කාරණේ. ප්‍රමිතියෙන් යුතුව එන පොඩ්ඩ හරි රට ඇතුළට ගේන නිශ්චිත වැඩපිළිවෙලක් ඔබතුමාලට තියෙනවද? මේ කාබනික පොහොර සඳහා දැන් මම ඊයේ අපේ ප්‍රමිති ආයතනයේ කැඳෙව්වා. අපි දැන් ඔවුන්ට ඒ කාබනික පොහොරවර EU ස්ටෑන්ඩඩ්ස් වල තියෙන ඒවා ටික ගැසට් කරන්න කිව්වා. දැන් ඒ කටයුතු ටික කරගෙන යනවා. ඒ වගේම අපේ ඉනෝගනික් ගෙන්නන ලැබ්ස් අපි ළඟ නැහැ. දැන් අපි ඒවා හදන්න කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි ඒ කියන්නේ අර කතාවක් දෙනවා ගමේ කෙහි ගෑණි දීලා හොටු ගෑණි ගන්න බෑ. ඒ නිසා අපි ඒ සියල්ල පිළිබඳව ඒ නිර්ණායකයන් ඒ ලැබ් ෆැසිලිටිස් ඒ සියල්ල හදනවා මේකට කලින්. මම මේ සම්බන්ධයෙන් තියෙන අවසන් ප්‍රශ්නේ මේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ඔබතුමාත් එක්ක ටික කතා කරන්න ඕන හින්දා අපේ රටේ කෘෂි කර්මාන්තයේ පරිවර්තනයක් වෙනුවෙන් දැන් ඔබතුමාලා තාමත් ප්‍රබල තීන්දුවක් අරගෙන තියෙනවා රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන්. අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල හරි අමාත්‍යාංශ මට්ටමින් හරි ඉදිරියේදී සිද්ධ වෙන පරිවර්තනයන් වෙනුවෙන් තාක්ෂණික භාවිතාව ලෝකයේ භාවිතාවෙන් තාක්ෂණික භාවිතාව සම්බන්ධයෙන් අවශ්‍ය කරන පර්යේෂණාගාර විද්‍යාඥයන් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔබතුමාලගේ මේ අමාත්‍යාංශ වැය ශීර්ෂය තුල ප්‍රතිපාදන තියනවාද? මේ වෙනකොට ඔබතුමාලා මහ පොළොවේ යථාවත් කරන්න කටයුතු කරනවා. අපිට අමාත්‍යාංශ ඕනතරම් ප්‍රතිපාදන දෙනවා වැය ශීර්ෂය වෙනස් කිරීම පමණයි අපිට කරන්න තියෙන්නේ. ඒකේ කිසි ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් අපි මේකත් එක්ක යනවා නම් අලුත් තාක්ෂණය ඒ කොටම අපේ පර්යේෂණ ඕන තරම් අපේ ළඟ තියෙනවා.
පර්යේෂණාගාර මම ඔබට කිව්වොත් වී වලට කරන්න ඕනේ අවශ්‍ය සියලු පර්යේෂණ කරන්න පර්යේෂණාගාර අපි ළඟ තියෙනවා. පළතුරු වලට කරන්න අවශ්‍ය සියලු පර්යේෂණාගාර අපි ළඟ තියෙනවා. ඔව්. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේක කරන්න බැරිකම නෙවෙයි. අපි ළඟ ඔක්කොම තියෙනවා. මේ අතේ තියෙන එක කටට දාගන්න විතරයි අපිට තියෙන්නේ. ඇමතුමා සමහර වෙලාවට මේ විශ්වවිද්‍යාල මට්ටමෙන් විශේෂයෙන්ම සිද්ධ කරන පර්යේෂණ සඳහා ඔබතුමාලා ලෝක බැංකුව හරහා ලැබෙන ආධාර ප්‍රතිපාදන මත විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට අවස්ථාව ලබා දෙනවානේ අපේ රටේ කෘෂි කර්මාන්ත සම්බන්ධයෙන් යම් විමර්ශන සිද්ධ කරන්න. හැබැයි චෝදනාවක් තියෙනවා මේ ප්‍රතිපාදන ඔය කියන කෘමිනාශක භාවිතාව සම්බන්ධයෙන් රසායනික පොහොර භාවිතාව සම්බන්ධයෙන් සිද්ධ කරන පර්යේෂණ සඳහා ලබා දෙන්නේ නැහැ කියලා. ලබා දෙන්නේ නැහැනේ ලබා දෙනව කරන්නේ නැහැ. සමහර තැන් තියෙන ලබා දෙන්නේ නැහැ කියලා. ඔය වෙන්න පුළුවන්. ඉතින් මොකද ඒ සඳහා වන බලපෑමක් තියනවද? නෑ මේක වෙලා තියෙන්නේ අපි මේ මම ඔබට කියවන අපේ ශබ්දකෝෂයෙන් මේ කාබනික පොහොර කියන එක අපි අයින් කරලා තිබිලා තියෙනවා. ඔව්. දැන් මම ඔබට කිව්වා අපි මේකට පරිශන කළා නැහැ. අපි මේව අත්හදා බලලා නැහැ. මහා පොළොවේ තොරතුරු නැහැ අපි ළඟ. ඒ කියන්නේ අපි තනිකර රසායනික පොහොර මත ජීවත් වෙච්ච රටක් අපි. ඉතින් එතකොට 1965 ඉඳලා මේ පරිවර්තනයේ ඉඳලා අපි මෙතන ආපු මිනිස්සු ටික. ඉතින් ඒ නිසා මේ කිසිවක් අපි කරලා නැහැ. ඉතින් මේක තමයි පොළොවේ යථාර්ථය. ඉතින් ඒ නිසා මේවා ඔක්කොම ටික ටික ඉබිගානේ තමයි කරන ටිකත් ගිහිල්ලා තියෙන්නේ. යම් තැනකදී විශ්වවිද්‍යාල මට්ටමේ මහාචාර්යවරු හරි කවුරු හරි ආචාර්යවරු හරි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන සිදු අමාත්‍යාංශ විදිහට ඔබතුමාලා මැදිහත්වීමක් කරනවද? 100% අනිවාර්යෙන් අපි එතන හිට ගන්නවා. හරි. අපි එතනින් එහාට යමු. මේ වෙලාවේ ඔබතුමාලගේ අපේක්ෂාව අනිවාර්යයෙන්ම 100% කාබනික පොහොර භාවිතාවට කෘෂි කර්මාන්තය පරිවර්තනය කරන්න ඒ ඉලක්කයට ඔබතුමාලා යනවා. ඒ සහතිකය තුල තමයි ඔබතුමාලා ඉන්නේ. දැන් මට කියන්න තියෙන්නේ මම මේ රටේ සමස්ත ගොවි ජනතාවටත් මේ රටේ ජනතාවටත් මට කියන්න තියෙන්නේ මේක පිළිබඳව වැරදි කොනකින් බලන්න එපා. මේක මේ රටේ ගොවියාගේ විනිෂ්පාදනයේ අඩුවක් වෙයි කියලා මේක අර පැත්තට හදන්න එපා. මේ රටේ එළවලු මිල වැඩි වෙයි කියන එක හිතන්න එපා. මේක ඔබ හිතන්න මේ රසායනික පොහොර භාවිතය නිසා මේ රටට වෙන විනාශය පිළිබඳ ගැන හිතන්න. මම ඔබට කිව්වා. මේ රටේ වකුගඩු නැති වෙන දැන් ඔබ කිව්වා මැරෙන ගාන. ඔබ කිව්වා වේදම් කරන මුදල. හරි. එතකොට ඔබ හිතන්න මේක සාර්ථක වුණොත් මේ රටේ ආර්ථිකයට මේකෙන් වෙන බලපෑම. මේ රටේ ගමේ ගුණදාස අයියගේ ගෙදරට විදේශිකින් ඇවිල්ලා ඇමරිකාවෙන් ඇවිල්ලා වාහනේ නවත්තලා ඇවිල්ලා තමන්ගේ නිෂ්පාදන ටික මිලදී අරගෙන යයි. ඒ නිසා මේකේ දකින ආර්ථික වාසිය බලන්න. මේකේ සෞඛ්‍ය පැත්තෙන් වෙන මහා පරිහානිය ගැන බලන්න. අපි ගොවියා පොහොර ටික ගහලා ගොවියා කට අරගෙන පොහොර මොනවද ගොවියා කන්නේ? මොනවද ගොවියට යන්නේ? හරි අද බලන්න බෝන රෝග මේක මම කතා කරන්නේ මේක මේ කතා කරන්න වෛද්‍යවරු වෙනවා හෙට අනිද්දාට. මේ දිගින් දිග දැන් මම ඔබට කිව්වා අවුරුදු 10 ළමයා දියවැඩියාව හැදිලා. එතෙන් අපි අද මේක ගිහිල්ලා. ඒ නිසා මම කියන්නේ අපි මේක දිහා බලන්න ඕනේ රටක් හැටියට. මේක දේශපාලන කෝණයකින් බැලුවොත් මේක ගන්න හම්බෙන්නේ අපිට. ඒ නිසා මේක රටක් හැටියට බලලා අපි කණ්ඩායමක් හැටියට අපි මේකට මුහුණ දුන්නොත් අපි ඔක්කොම මේක රටක් හැටියට මේකට මුහුණ දුන්නොත් අපිට මේක අනිවාර්යෙන් සාර්ථක කරගන්න. ටිකක් අමාරු වෙයි. හැබැයි පරිවර්තනය සිදු කළ ගත යුතුමයි. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ අපි මේ පිළිබඳව කතා කළා. සමහර වෙලාවට ඔබ ගෙදර මොකක් හරි එළවලු භෝගයක් හදනවා නම් ඔබ කරන්නේ කාබනික පොහොර යොදන එක. හැබැයි සමහර වෙලාවට ඔබ වෙළඳ පොළට ගිහිල්ලා ගන්න දේ පිළිබඳව ඔබට නිශ්චිතව අධ්‍යයනයක් කරගන්න හැකියාවක් නැහැ. විශ්වාසයක් නැහැ. ගෙදර ගෙනලා ඔයලා කන දේ පිළිබඳව තියෙන ප්‍රශ්නයක්. ඒ නිසායි මේ පරිවර්තන අවශ්‍ය වෙන්නේ. ඔබ විශ්වාස කරන්න අපේ රටේ පිළිකා රෝගයට 20 අවුරුද්දේ ගොදුරු වෙලා තියෙන 29604ක්. ඒ වගේම තමයි මිය ගිහිලා තියෙන 16691ක්. මේ සමහර වෙලාවට අපි මේ තාක් කෘෂි කර්මාන්තය තුල භාවිත කරපු අයහපත් ප්‍රතිවිපාකවල ප්‍රතිඵලය වෙන්න පුළුවන් මේ භුක්ති විඳින. සමහරවිට රසායනික පොහොරවල කෘමිනාශකවල වෙන්න පුළුවන්. නිසා මේ පරිවර්තනය අපි සාධනීය විදිහට දකිමුයි කියලා යමතුමා යෝජනා කරන්නේ. ඒ සඳහා හෙට දවසේදී නිශ්චිත වැඩපිළිවෙලක් ඔබතුමාලා ඉදිරිපත් කරනවා සඳුදා. ඒ රෝඩ් මැප් එක තුල අපි බලමු මොකද්ද තියෙන ඉදිරි ක්‍රියාමාර්ග කියලා. ඒ තුල යම් ප්‍රශ්න සහගත තැනක් තියෙනවා යමතුමා අපි ආයෙ සාකච්ඡා කරමු මේ වගේම ඍජුව. මම කැමතියි යමතුමා මේ දැන් ඔබතුමාලා ආණ්ඩුව ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුල රටට කියපු කාරණා පිළිබඳව මේ වෙනකොට සාක්ෂාත් කරන්න පුළුවන් වෙලා තියෙන කාරණා සහ මේ කාල සීමාව තුළ සාක්ෂාත්
කරලා තියෙනවද කියන කාරණා පිළිබඳව ටිකක් කතා කරන්න. පෝට් සිටිය සම්බන්ධනොත් ටිකක් කතා වෙනවා. කොවිඩ් වසංගතයක් මේ තියෙන වෙලාවේ අය ඔබතුමාලා මේ පෝට් සිටියක් ගැන කතා කරන්නේ. ඒකද රටට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ. අනෙක් පැත්තෙන් කොවිඩ් වසංගතය ඉතාමත්ම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. අර පැත්තෙන් ඔබතුමාලා අධිවේගී මාර්ග හදන්න යනවා. ඒකද මේ වෙලාවේ කරන්න තියෙන්නේ. මේ සියල්ලට වියදම් කරන මුදල් ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇයි ආණ්ඩුවක් විදිහට මේ වෙලාවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන ක්‍රියාත්මක නොකරන්නේ කියලා විපක්ෂය චෝදනා කරනවානේ. මට උත්තරයක් ඕන නැමතුවා මේ විරාමෙන් පස්සේ. අපි අලුත් තීරණය සමගින් කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් එක්ක අපි තීරණය වැඩසටහනේ ඉන්නේ. ගරු ඇමතුමා මේ වෙලාවේ කොරෝනා වල අධි අවධානම් කාල සීමාවක් අපි වහු කරන්නේ. දැන් ඔබතුමාලා ආණ්ඩුවක් විදිහට මේ වෙනකොට කොරෝනා මර්ධනය කිරීම වෙනුවෙන් සාධනීය පියවර රැසක් තියලා තියෙනවා. ඔබ විශ්වාස කරන්න අද පළවෙනි වටයේදී කොරෝනා රෝගීන් 3051ක් වාර්තා වෙලා තියෙනවා. මේක ටිකක් භයානක තත්ත්වයක්. රටේ තත්ත්වය මෙහෙම තියෙද්දී ඇයි ඔබතුමාලා පෝට් සිටිය ගැන මෙච්චර උනන්දු වෙන්නේ? දැන් මේක මතක තියාගන්න රජයක් හැටියට රටක වසංගතයක් බෝවුනා කියලා රට වහන්න බෑ. රටේ සංවර්ධනය නවත්තන්න බෑ. රට නිකන් ඉන්න බෑ. රටක් වුණාම රට යන්න ඕනේ. ඒ රට ඉදිරියට යන්න ඕනේ. රටේ සංවර්ධනය වෙන්න ඕනේ. එතකොට දැන් එක පැත්තකින් අපි මේ වසංගතය නවත්තන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒකට සමගාමී වනිද්දේ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ වසංගතයක් ආවා කියලා රටේ සියලුම නිෂ්පාදන නවත්තලා සංවර්ධන නවත්තලා වැඩ නවත්තලා බුදියාගෙන ඉන්න බෑ රටක් හැටියට. ඒතර ඔබ දන්නවද පහුගිය මාස 3 අපි රට වහපු එකෙන් අපේ ආර්ථිකය මොන තරම් කඩාවැටීමක් සිද්ධ වෙලා දෙනවද කියලා. ඒ නිසා රටක් වුණාම ඒ වසංගතයට මුහුණ දෙන්න අභියෝගය අරගෙන මුහුණ දෙන්න කටයුතු කරන ගමන් රට ඉදිරි සංවර්ධන කටයුතුත් එහෙම යන්න ඕනේ. දැන් යම්තරකදී නැගෙන චෝදනාවක් තමයි සමහර තැන්වලට ඔබතුමාලා මේ වෙලාවේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල තුළ සමහර තැන්වලට අවශ්‍ය කරන උපකරණ නැහැ කියන කාරණය. දැන් ඒකට මේ සංවර්ධන ව්‍යාපෘති සඳහා යොමු කරලා තියෙන මුදල් යම් තැනකදී සීමා කරලා මේ අවශ්‍ය කරන අත්‍යවශ්‍ය කරන දේවල් මේ වෙලාවේ හිඟතාවයන් තියෙන තැන්වලට ලබා දීම වෙනුවෙන් ඔබතුමාලා ඔබ අදහස් කරන්නේ මොනවද නැහැ කියන්නේ. සමහර වෙලාවට PCR කට්ටල සම්බන්ධයෙන් පහුගිය කාල සීමාව තුළ සාකච්ඡාවක් තිබුණා. PCR කට්ටල ගන්න සල්ලි නැතුව නෙවෙයි. වෙලා තියෙන ඇනෝම් කරාම එන්න වෙච්ච ප්‍රමාදය. දැන් ගත්තොතින් අපි මුලින්ම ගෙනාපු ඉන්දියාවෙන් ගෙනාපු එන්න දැන් ඉන්නතේ පොඩි ප්‍රමාදයක් වුණා දැන්. ඒ සල්ලි නැතුව නෙවෙයි. ඒ එන්නත ගෙන්න ගන්න බැරි ප්‍රශ්න අපිට තියෙනවා. ඒ නිසා මේකේ කිසිම මේ මුදලක මේ පාර දැන් අපි ගත්තොතින් ඔබට පෝට් සිටි එකට. පෝට් සිටි එකේ සල්ලි දාන්න බෑ මේ කොවිඩ් එකට. ඒකට ආයෝජනය කරන්නේ චීනේ. අපේ සල්ලි නෙවෙයි. පෝට් සිටි එකට ආයෝජනය කරලා තියෙන චීනේ මොකද අපි සතපහක්වත් දාලා නැහැ. ඉතින් ඒක නවත්තන්න බෑ, ඒක වහන්න බෑ. ඒක යන්න දෙන්න ඕනේ. ඊළඟට අපි අධිවේගී මාර්ගය ගත්තාම ඒක වර්ල්ඩ් බැංක් ලෝන් එකක්. ඒකේ පාරට හදපු අස්සම් කරපු ලෝන් එකක්. ඒ ලෝන් එක අපල කොවිඩ් එකට දාන්න බෑ. හරි. ඉතින් එතකොට එක එක ව්‍යාපෘති වලට අනුමත වෙන විදේශ ආධාර මේ වගේ ක්‍රියාත්මක වෙනවා. නමුත් අපිට රටක් හැටියට අපිට මේ එන්නත් ගැනීම සඳහා අවශ්‍ය ණය ලබා දීලා තිනවා. ආයතන ගණනාවක්. අපිට එහෙම කිසි ගැටලුවක් නැහැ මේ මොකක් හරි මේ කොවිඩ් වසංගතය රෝගියෙක් මරන්න අපි බඩුවක් ගෙනත් දුන්නේ නැහැ කියලා අපිට කියන්න කොහෙවත් නැහැ. දැන් ඇත්තනම ගත්තොත් ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් වල හිගයක් තිබුණා. ඒ රටට නියමිත වෙලාවට ඒක ආවේ නැහැ. ඒක දවස් ගානක ප්‍රමාදයක් සිදු වුණා. එහෙම නැතුව මේ අපි ගෙවපු නැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අනෙක් පැත්තෙන් මේ වෙලාවේ ඔබතුමාලා මේ තකහණියක් ඇයි පෝට් සිටිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේ තිබ්බේ මේ වෙලාවේ අවශ්‍යම කාරණාව ඒකද කියන කාරණේ මොකක්ද ඒකේ තියෙන තකහණිය? ඔබ දකින්න මොකද මේක පටන් ගත්තේ 2014 අපි දැන් මේ ඉන්නේ 2021. නෑ මේ වෙලාවේ ඔබතුමාලා විපක්ෂය නගපු චෝදනාව තමයි කොරෝනා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න නැතුව විපක්ෂය නගන චෝදනාව වෙනුවෙන් අයියා අපි කතා කරන්නේ. ඒක තමයි විපක්ෂය කියන්නේ. අමතුවා විපක්ෂය කියලා කියන්නේ ඔබතුමාලා නොසලකා හරින්න පුළුවන් දෙයක් නෙවෙයි පාර්ලිමේන්තුවේ. නෑ මොකටද? ඇයි ඔබතුමාලා නොසලකා ඉන්නේ? ඇයි අපි සලකන්නේ? අපි මොකටද විපක්ෂය ගැන සලකන්නේ? විපක්ෂය කියන්නේ මේ රටට හෙන ගහලා මේ රටේ ඉන්න ඔය කියන විපක්ෂය යුද්ධ වෙලාවේ මැදවච්චියට කිලිනොච්චියට මැදවච්චිය කියපු මිනිස්සු ඕනේ බූරුවෙකුට යුද්ධ කරන්න කියලා ඒගොල්ලෝ කියන එකට අපිට අහන්න කියන්නේ කිරියල්ල මහත්තයා කියන එකට අපිට උත්තර දෙන්න කියනවා අපිට. ඔබ මතක තියාගන්න පෝට් සිටි ව්‍යාපෘතිය මේ හදිසි ආපු දෙයක් නෙවෙයි. මේක ඇවිල්ලා උසාවි ගිහිල්ලා නීති අදලා ඔක්කොම කරලා පනත දැන් පාර්ලිමේන්තුවේ දවස් ගණනක් ගිහිල්ලා ආපු දෙයක් මේක. මේ පෝට් සිටි පනත අද සම්මත කරා කියලා හෙට ආයෝජක ඇවිල්ලා මේක පටන් ගන්න නැහැ. මේකට යම් කාලයක් යනවා. ඉතින් ඒ නිසා මේ එහෙම කිසිදු කඩිමුඩියක් අවදානමක් අපිට කිසිම දෙයක් මේකේ නැහැ. අපිට එහෙම දැන් මේක වෙලා තියෙන විපක්ෂය දන්නවා. පෝට් සිටිය කියන්නේ මේ රටේ හැරවුම් ලක්ෂය කියලා.
පෝත් සිටිය ආරම්භ වෙනවයි කියලා කියන්නේ තවත් සිංගප්පූරුවත් තවත් දුබායි වගේ ආර්ථික මර්මස්ථානයක් මේ රටේ හැදෙනවා. ඒක හැදෙනවා කියලා කියන්නේ මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් දැනෙනවා. හරි. ඉතින් එතකොට මේක දන්නවා කියන විපක්ෂයට අනාගතයක් නැහැ. හරි. දැන් ඔබ හිතන්න පෝත් සිටි ව්‍යාපෘතියට විශේෂ ආයෝජන ඇවිල්ලා ඩොලර් රැවිල්ලා රුපියලේ ශක්තිමත් වෙලා ඒ ආණ්ඩුව ශක්තිමත් වුණාම කාටද ඒකේ විපක්ෂයට. ඉතින් ඇයි අපි විපක්ෂයේ මොකක්ද මේකේ තියෙන විපක්ෂයක්ද තියෙන්නේ මේකේ. මේකේ තියෙන විපක්ෂයක්ද පහුගිය අවුරුදු 5 ඔය විපක්ෂය මේ රටට කරපු විනාශය පෝත් සිටිය ගැන කතා කරනවා හම්බන්තොට විකුණුට සජිත් ප්‍රේමදාස කොහෙද හිටියේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේසියස්තේනේ. හරි. අර නගුට පිටිපස්සපැත්තේ ගහගත්ත මොනවාද කාපු ඇටි කෙහෙල් කාපු මිනිස්සු වගේ ඉඳලා තමන්ගේ දිස්ත්‍රික්කයේ හම්බන්තොට වරාය විකුණනකොට කොහෙද ඉදී සජිත් ප්‍රේමදාස මහත්තයා අවුරුදු 98කට නෙමෙයි වැඩි කිරීම 2 කොහෙද හිටියේ මහ බැංකුව මංකොල්ල කනකොට කොහෙද කවුද කතා කරේ. ඒ නිසා මේ නිකන් මේ විපක්ෂය නටනවා උඩ පනිනවයි කියලා අපි අපේ රටේ කරන සංවර්ධන අපි නවත්තන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉතින් කතා කරන්න දෙන්න නැත්නම් ඉතින් විපක්ෂිකුත් නැහැ. ඇමතුමා අනෙක් පැත්තෙන් දැන් ඔබතුමාලා මේ තියෙන තත්ත්වය සමහන් කිරීම වෙනුවෙන් සංචාරන සීමා පැනවුවනේ. දැන් ආණ්ඩුවක් විදිහට ඒක කළ යුතුයි කියලා බොහෝ තැනින් ආපු යෝජනාවත් එක්ක ආණ්ඩුවත් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. හැබැයි එතනින් පස්සේ ගොවියන්ගේ ගොවි නිෂ්පාදන ටික අරගෙන එන්න. ඒ නිෂ්පාදන ටික මිලදී ගන්න. ඒ නිෂ්පාදන ටික පාරිභෝගිකය අතට යන්න නිශ්චිත වැඩපිළිවෙලක් ඔබතුමාලාගේ තිබුණේ නැහැ නේ. නෑ ඒක එහෙම කියන්න එපා. එක පොඩි ප්‍රශ්නයක් අඩුපාඩුවක් වුණා. පහුගිය දවස් 3 වහපු වෙලාවේ ජනාධිපති කාලසාධක බලකාය තීන්දුව කරා මේ සංකීර්ණ ටික අරින්න කියලා. ඒක අපි දැනගෙන හිටියෙත් නැහැ. අපේ අමාත්‍යාංශයට දැනුම් දුන්නෙත් නැහැ. හැබැයි ඒත් එකම කොවිඩ් කමිටු එක රට මහන්න තීන්දුව කරා. ඒතකොට රට වහපුවම අරක ඇරියාම කොහොමද වෙන්නේ බලන්නකෝ. ඒ නිසා අපි එදා කොවිඩ් කමිටු එක ඩිසයිඩ් කරා. ඒ අනුව දැන් මේ වහන එකේදී දැන් අපි 21 සිකුරාදා වහනවා. අපි සියලු ආර්ථික මධ්‍යස්ථාන වලට දැනුම් දුන්නා 21 වැව්වහම 22 23 24 වහලා. ඒතර අපි ගොවින්ට ඉල්ලීමක් කරා මේ කාලය තුල තමන්ගේ නිෂ්පාදන ගලවන්න එපා. ඊළඟට අපි ආයේ 25. හරියට. ඒතර 24 ගොවියෝ නිෂ්පාදන ටික ගලවලා 25 ආයේ ගේනවා. 25 ගෙන අපි 26 27 ආයේ අරින්නේ නැහැ. ආයේ 28. ඒ නිසා අපි දවස් 5ක් අපේ ආර්ථික මධ්‍යස්ථාන වහන. නිසා මේකෙදි ගොවින්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොවින්ට තමන්ගේ නිෂ්පාදන දවසක් දෙකක් ගලවන්න නැතුව ඉන්න එහෙම ප්‍රශ්නයක් නැහැ ගොවින්ට. සාමාන්‍යයෙන් ඔය බණ්ඩක්කා වගේ මෑ කරල් වගේ වට පොඩි ප්‍රශ්නයක් දෙනවා දීර්ඝ කාලයක් තියාගන්න බැරි භෝග දෙකක් තුනක් විතර තියෙනවා. ඒ හැරෙන්න සමස්ත ගොවියට එවැනි අවස්ථාවකදී අපිට ගැටලුවක් නැහැ. අපිට තමන්ගේ නිෂ්පාදන ගලවන්න නැතුව තියලා නියම වෙලාවට දැන් අපි ගොවියට අද දවසේ අපි ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා. අපි 21 වැහුවාම අපි ආයේ 25 ආරෙන්නේ. ඊළඟට 28 ආරෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි ඒ දවස්වල අපි නිෂ්පාදන කිසිවක් ගොවියට ගේන්න එපයි කියන ඉල්ලීම අපි ගොවියට කරා. දැන් යම් තැනකද ඔබතුමාලා දැන් වහලා ඉවරලා එක දවසක් ඔබතුමාලා අරිනවනේ. ඊට පස්සේ එදාට ඔබතුමාලා ගේන්න කියලා කියනවානේ ආර්ථික මධ්‍යස්ථානට ගොවියන්ට. අපි ඒක කලින් දවසේ ඉඳලා උන්ට ගේන්න පර්මිට්ස් දෙනවා. ඒක ගෙනාවට පස්සේ අපි දිස්ත්‍රික් ලේකම්ලා හරහා ගම්මට්ටමින් බෙදන්න වෙනම පර්මිට් එකක් අපි හදලා දෙනවා. ඒ ගම්මට්ටමින් බෙදන්න ඔබතුමාලා අමාත්‍යාංශයේ මැදිහත් වෙලාද කාර්යසාධක බලවේග මැදිහත් වෙලාද? අපේ පහුගිය කොවිඩ් වසන්තකතට මුහුණ දෙච්ච වෙලාවේ දිශාපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයා හදාගත්ත යාන්ත්‍රණයක් තියෙනවා. ඔබට මතකයි අපි මාස 3ක් වැහුවා. ඒ කාලේ අපි නිෂ්පාදන ගෙනලා බෙදපු ක්‍රමයක්. ඒ යාන්ත්‍රණය හැම තියෙනවා. අපි ඒක මේකේ ක්‍රියාත්මක කරනවා. යම් කෙනෙකුට ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන නම් එළවලු ටික අරගෙන ගිහලා ගමට විකුණ ගන්න ඕන. බෙදන්න ඕන නම් ප්‍රාදේශීය ලේකම්වරයා හැම වෙලාව බලපත්‍රයක් කරගෙන උඩ කරන්න පුළුවන්. ඒක ඔබතුමාලා කවදින අද උදේ ප්‍රවෘත්ති කිව්වා. කවදින ප්‍රවෘත්ති වලට අපි අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා මේක මේ දවස් දෙකට පමණක්. මේක බලපාන්නේ 26 වෙනිදාට විතරයි. දැන් අපි ඔබට ගත්තොත් පහුගිය දවස් 3 වැහුවනේ. මොකද මිනිස්සු කරේ? සිකුරාදා බඩු තුන දවස් 3ක් බට්ටි කරන් ගියා මිනිස්සු. ඒක තමයි මිනිස්සු පුරුදු වෙලා තියෙන ක්‍රමය. මේක මේ ඇත්තටම මේ ගොවියගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ වෙලෙන්දෝ. මේ එළවලු ටික තොට්ටු දෙකට ගොවියගෙන් අරගෙන වෙලඳන් කරන මාෆියාකාරවරු. මේ ඔය ටීවී එකට ඇවිල්ලා කාගහපු කවුරුත් ගොවියෝ නෙවෙයි. ඔය ඔක්කොම දඹුල්ලේ ගොවියන්ට වැඩිය කතා කරේ වෙලෙන්දෝ ටික. ඒ කියන්නේ ඔබතුමාට තාම බැරි වෙලා තියෙන මේ මාෆියාකාරයෝ ටික අයින් කරන්න. මම ඔබට කිව්වේ ඒ මාෆියාව කඩන්න දෙන්න. ඉතින් අපිට මම ඔබට කිව්වා එළවලු මාෆියාව, පෝර මාෆියා මේ තියෙනවා මේවා. එහෙම ඉතින් පැය 24 මේවා කඩන්න බෑ. ඉතින් මේවට යම් කාලයක් ඕනේ. ඉතින් අපිටත් පුළුවන් ඒගොල්ලන්ගේ කොමිස්සාර කරලා ওই විදිහට ඔහොම යන්න දීලා ඉන්න. හැබැයි ඉතින් මේව නවත්තන්න ඕනේ කාලයක් තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන ටිකත් ඔබතුමාලා ඔය කියන විදිහටම නිශ්චිතව විවෘත කරලා තියෙනවද ගොවියන්ගේ එළවලු ටික ඔබතුමාලා මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවද? අනිවාර්යයෙන් මම ඔබට කිව්වා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා.
ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අපි ගොවියන්ට මේ ඔක්කොම පැහැදිලි කිරීමක් කරාද අපි. අනෙක් පැත්තෙන් මේ වෙලාවේ ඔබතුමාලා දැන් මේ කරගෙන යන පරිවර්තනයත් එක්ක කෘෂි නිෂ්පාදනවල යම් තැනක හිඟයක් ඇති නොවෙන්න එක් තැනකදී කාබනික පොහොර භාවිතාව රසායනික පොහොර භාවිතාවට පරිවර්තනය වීම මේ වෙනස් වීම අනෙක් පැත්තෙන් බීජ සම්බන්ධයෙන් තියෙන ඔබතුමාලාගේ ප්‍රතිපත්තිය. එළවලු නිෂ්පාදන අඩු වෙන්න සමහරලාට බීජ ප්‍රබල ලෙස බලපාන්න පුළුවන්. අද බඩිරුඟුටි ගෙනලා හදන්න ඇමතුමා පැකට් එක ඒකට අදාළ පොහොර ටිකත් ඒකම දෙනවා. ඔක වෙනස් වෙයිද හිතයිද? එළවලු ටිකටත් ඔක ওই විදිහටම දාලානේ. නෑ ඉතින් අපි මම ඔබට කිව්වා මේ හැම දෙයක්ම අපි අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ඔබ විටම් විටි පුන පුනා අහන්න එකම ප්‍රශ්නය පිළිබඳව. මේ සියලු භෝග පිළිබඳ මේ කාබනික කෘෂි කර්මාන්තයට යනකොට බීජ ඉඳලම. ඒක දැන් ඇමතුමා දැන් ඒක ගෙනල්ලා එළවලු ටික වුණත් දැන් ගොවියෝ හදන්නේ අමාත්‍යාංශ විදිහට දෙනේවා නෙවෙයිනේ බීජ. දැන් හදන්නේ බොහෝ වෙලාවට පෞද්ගලික අංශය ගෙනලා දෙන බීජ ටික. ඒකට ඕම් පෞද්ගලික අංශය දැන් අපි බීජ ආනයනේ සම්පූර්ණයෙන් නතර කරා. දැන් ඔබතුමාලා අමාත්‍යාංශ විදිහට ගොවියන්ට එළවලු ගොවියන්ට එළවලු බීජ ටික දෙන්න ප්‍රමාණවත් විදිහට මේ වෙනකොට බීජ රැස් කරලා තියෙනවද ගබඩාවක් අපි බීජ ආනයනය කරන යම් ප්‍රමාණයක් තියෙනවා. ඒක නවත්තන්න බෑ අපිට එකපාර. ඔව් දැන් ඒ ආනයනය කරන ප්‍රමාණයත් එක්කම ඇමතුමා ඒකට ඕන පොහොර පැකට් එකක් ගේනවනේ. නෑ ඉතින් මම ඔබට කිව්වේ ඒ පොහොර වලට අවශ්‍ය දැන් ඔබ මට තේරෙන්නේ නැහැ ඔබට මේක පැහැදිලි කරන්න මීට වැඩි සිංහලෙන්. මම ඔබට කිව්වා මොන භෝගේ ගෙනාවත් මොන බීජ ගෙනාවත් ඒ භෝගයට බීජයට අවශ්‍ය සංඝටක ටිකක් තියෙනවා. මම ඔබට කිව්වොත් ගොයම සඳහා ඕනේ නයිට්‍රජන් ප්‍රමාණයක් තියෙනවා ෆොස්ෆේට් ප්‍රමාණයක් තියෙනවා ඒ අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒක කාබනිකද රසායනිකද කියනනේ ඒ අවශ්‍ය සංඝටක ටික දෙන්න ඕනේ ඒකට. ඉතින් ඒ ගේන බීජයට අවශ්‍ය දේ අපේ පර්යේෂණ වලින් බලලා අපි ඒක හොයලා බලලා අපි ඒක ගැන බලලා අපි ඒක දෙනවා නම් එච්චරයි. පෞද්ගලික අංශය ඔබතුමාලා බීජ ආනයනය කරන්න ඉඩ දෙනවා. අවශ්‍ය කරන පොහොර ටික අමාත්‍යාංශ විදිහට ඔබතුමාලා දෙනවා. එහෙමනේ මෙතෙක්කල් සිද්ධ වුණේ. මෙතෙක්කල් සිද්ධ වුණේ බීජ මිලියන 2000කට ආසන්න ප්‍රමාණයක් මෙරට ආනයනය කරනවා. ඔව්. ආනයනය කරා. ඒක හරි. හැබැයි අපි ඒ බීජ ආනයනය අල ලූණු මිරිස් සම්පූර්ණයෙන් අපි නවත්තනවා ඉදිරි අවුරුදු 3 තුල. එතකොට අපි ඒ කටයුතු සිද්ධ වෙනවා. හැබැයි ඔය ආනයනය කරන බීජ හැම ආනයනය වෙනවා. අපිට දැනට තියෙන්නේ මේ බීජේ මහ පොළොවේ පැල කරාට පස්සේ ඒකට අවශ්‍ය පොහොර ටික සහ ලෙඩක් දුකක් හැදුනොත් මොනවද දාන්නේ කියන එක තියෙනක අපි දෙන එක තමයි අපට තියෙන්නේ. ඒ පිළිබඳව තමයි අපි කටයුතු කරන්නේ මේ. අවසන් විනාඩි කිහිපේ ඉන්නේ. ඇමතුමා මේ එක්තැනකදී පාර්ලිමේන්තුවේ මේ අපේ ගමන්පිල ඇමතුමා සඳහන් කරනවා අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දෙන කාල සීමාව තුළ ඇමතිවරුන්ගේ ශක්්‍යතාවය අනුව අමාත්‍ය මණ්ඩලවල ක්‍රියාත්මක වන භාවය අනුව ඇමතිවරුන් මේ වෙනකොට තමන්ගේ ධූරයන් අරගෙන ක්‍රියාත්මක වෙන විදිහ අනුව ශ්‍රේණිගත කිරීමක් කරොත් හොඳයි කියලා. ඒ යෝජනාව අද යම් තැනකදී කෙනෙක් ප්‍රශ්නයක් විදිහට මතු කරොත් හොඳයිද නරකයිද කියලා අමාත්‍ය මණ්ඩලයේ ජනාධිපතිතුමා අපේක්ෂා කරපු විදිහටම ක්‍රියාත්මක වෙනවද මේ වෙලාවේ? අනිවාර්යෙන් අමාත්‍යවරු ඒ තමන් වෙනුවෙන් ලබා දීලා දෙන ටාස්ක් එක අභියෝගය අරගෙන කටයුතු කරන ඇත්තටම අමාත්‍යාංශවල අපි දැන් ගත්තොත් අපි ඔබ බැලුවොත් මේ පොහොර එකාව හින්දා අපිට ඔබ දොස් කියයි චෝදනා එල්ල කරයි. හැබැයි මේක එන්න කලින් අපි මේ කෘෂි කර්මාන්තයේ දැවැන්ත විප්ලවයක් කරා මේ මාස 8ක කාලය තුල. අපේ කෘෂි කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් තිබෙන අපි ඒක හැදුවා. කෘෂි කර්මාන්තය කරේ දත්ත කබඩාවක් තිබෙන අපි ඒක හදාගෙන යනවා අවසන් ක්‍රමෙන් යනවා. පස පරීක්ෂලා කරලා පොහොර දෙන ක්‍රමවේදයක් තිබෙන අපි ඒක හදලා ඉවරයි. අපේ රට ආනයනය කරපු ලුණු මිරිස් ඔක්කොම මේ රට නිෂ්පාදනය කරන වැඩ පිළිවෙල ගොඩබිමට අපි ගියා. හරි අපි ගොවියට අවශ්‍ය මිල දුන්නා. ඒ නිසා අපි පහුගිය කාලේ පුරා අපේ පර්යේෂණ අලුතෙන් හදලා අපි දැවැන්ත වැඩ කොටසකට ගියා මේ කෘෂි කර්මාන්ත ශාස්ත්‍රයේ. ඉතින් ඒ නිසා අපි ගත්ත විදුලි බල ඇමතුමා ඩීසල් බලාගාරවල නවත්තලා පුනර්ජනනීය බල ශක්තිය වලට ගියා. අපේ khනිජ තෙල් ඇමතුමා මේ රටෙන් පිටරටින් තෙල් ගේන එක නවත්තලා අපේ රටේ තෙල් ටික හොයලා එකට දැන් ඒ වගේ අපේ දීවර තරුණ කංචන විජේසේකර ඇමතුමාලා දීවර ශාස්ත්‍රයේ දැවැන්ත වෙනසක් ක්‍රීඩා ඇමතුමා වැඩ කොටසක් විශාල ප්‍රමාණයක් මේ කාලය තුල කරලා තියෙනවා අපේ අපිට. ඒ කියන්නේ ජනාධිපතිතුමා අපේක්ෂා කරපු ගමන ගිහිලා තියෙනවා. අපි නෙමෙයි. තාම අපි අමාත්‍යවරු හැටියට පත් වෙලා මාස 8යි. ඉතින් අපිට කියන්න බෑ අපි මේ ඒ ඉලක්කයට අපි ගියයි කියලා මාස 8ක් ඇතුළත. හැබැයි අපි හොඳ ආරම්භයක් දීලා යන්තනකට අපි ඇවිල්ලා තියෙනවා. සමහර ඇමතිවරු කලකිරලා නැද්ද? ඔවුන්ගේ තීන්දුව తీරන ක්‍රියාත්මක කරන්න උන්ට එහෙම වපසරයක් මේ ඇතුළේ තියෙනවද නැද්ද? එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඇමතිවරුන්ට දැන් මගේ ගත්තොත් මගේ අමාත්‍යාංශයේ මට රාජ්‍ය ඇමතිවරු 4 දෙනෙක් ඉන්නවා. දැන් මගේ විෂය මගේ අපි 4 දෙනා කියලා අපි පවුලක් හැටියට එකට වැඩ කරන්නේ. මමත් එක 5ක් ඉන්නවා. අපි 5 දෙනා එකට වැඩ කරන්නේ. අපි 5 දෙනාගේ කිසිම ගැටලුවක් නැහැ. මගේ රාජ්‍ය අමාත්‍යවරයෙක්ගේ අමාත්‍යාංශක දෙයක් කරනවා අපි කතා කරලා වැඩ කරනවා. ඒගොල්ලෝ ඇවිල්ලා මට කිව්වා ඉතින් අපි අතර එහෙම කිසිම ගැටලුවක් නැහැ අපිට. සමහරලාට මේ පහුගිය කාල සීමාව තුලත් මේ පිළිබඳව කතා කළා විපක්ෂයත් සඳහන් කළා ආණ්ඩුව කරන්නේ ජනාධිපතිතුමාද කියන කාර්යය සම්බන්ධයෙන්. නොපෙනෙන බලවේගයක් තුන්වෙනි බලවේගයක් මට ඔබතුමා කියන එක පැහැදිලි වුණේ නැහැ.
ආණ්ඩුව කරන්නේ රට පාලනය කරන්න ජනාධිපතිතුමාද කියන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා රට පාලනය කරන්න නැත්නම් වෙන කවුද? තුන්වෙනි බලවේගයක් මේ පිළිබඳව ක්‍රියාත්මක වෙනවා කියන කාරණය සම්බන්ධයෙන් ඔය කියන චෝදනාවත් එක්ක මතුවලා තිබුණා. නෑ මම දකින්නේ එහෙම එහෙමන තුන්වෙනි බලවේගයක් රටේ ක්‍රියාත්මක වෙන්න හේතුවක් නැහැ නේ. රටක ජනවරම තියෙන ජනාධිපතිතුමාට. තීන්දුව ගන්න ජනාධිපතිතුමා අගමැතිතුමා සැකේ කැබිනට් මණ්ඩලෙ. එයින් එහාට ගිය බලවේගයක් මේක රටේ ක්‍රියාත්මක වෙන්න හේතුවක් නැහැ. මම නම් දකින්නේ නැහැ. අවසාන ප්‍රශ්න කිරීම තව විනාඩි 3ක් තියෙනවා. අපිට තව ප්‍රශ්නයකට යන්න පුළුවන් ඔබතුමා දෙන උත්තරයත් එක්ක. ආර්ථිකය සම්බන්ධයෙන් එක තැනක අමාත්‍යාංශය ඔබතුමාට බාර වෙලා තියෙන්නේ. ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමන්ට අභියෝගයක් බාර දුන්නා. වගකීමක් බාර දුන්නා. මේ කොරෝනා හැමුවේ එතුමා ලංකාවෙන් යන එක සම්බන්ධයෙන්ුත් විපක්ෂ චෝදනා කළා. විපක්ෂය විතරක් නෙවෙයි ආණ්ඩුවේ සමහර අයට කුකුසක් තිබුණා. ඇයි බැසිල් රාජපක්ෂ මැතිතුමා දන්න විදිහට ඔබතුමා උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මේ වෙලාවේ රට ඇරලා ගියේ. නෑ එතුමා රට හැරලා ගියා නෙවෙයි. ඔබ දන්නවා එතුමාගේ දියණියන් බිරිඳ සියලු දෙනා ජීවත් වෙන ඇමරිකාවේ. එතුමා මෙහෙ තමයි ඉන්නේ. මං හිතන්නේ එතුමා මේ ආණ්ඩුව බලයට පත් වුණත් හරි අවුරුදු එකහමාරකින් හෝ දෙකකින් තමයි එතුමා රට ගියේ. තමන්ගේ දරුවන් බලන්න. මම දන්න තරමට මට ලැබිච්ච තොරතුරු අනුව එතුමාගේ දියණියට දරු ප්‍රසූතියක් ලැබුණා. ඒත් එක්කම එතුමා මීට කලින් යන්න හිටියේ මේ කොරෝනා වසංගතයත් එක්ක පොඩක් මේක ප්‍රමාද වුණා. ඉතින් ඒ නිසා දැන් අපි ගත්තොත් වත්මන් ජනාධිපතිතුමා. එතුමාට ඉන්නේ එකම දරුවයි. එතුමාගේ එකම දරුවට පුතෙක් හම්බුණා. පුතෙක් කොදියණියක් මට හරියට දන්නේ නැහැ. හැබැයි එතුමාගේ මැතිනිය ගියා දරුවා බලන්න. හැබැයි අපේ ජනාධිපතිතුමාට තමන්ගේ මුණුබුරා බලන්න යන්න වෙලාවක් නැහැ. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම හිතනවා එතුමා පෞද්ගලිකව තමන්ගේ දරුවෝ සහ එතුමා සුමාන දෙකට බොහොම පොඩි කාලයකට ගියේ. ඒ නිසා සුමාන තවත් දැන් එතුමා සුමානයි කියලා දැන් සතිය ලබන සතිය දුම එනවා. ඇමතුමා ඔබතුමාට බාර දුන්න ඇමතිකම ඔබතුමා සාර්ථකයි කියලා හිතනවද? මම හවංකවම හිතනවා මට දුන්නේ අභියෝගයක්. මං හරි කැමති අභියෝග බාර ගන්න. මම හිතනවා මට ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙච්ච ඉලක්කය රට බලාපොරොත්තු වෙන ඉලක්කයට මම යමින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඇමතිකම පිළිබඳ සංශෝධනයක් આવොත් ප්‍රශ්නයක් නැහැ. නෑ මට මම විශ්වාස කරන්නේ නැහැ එහෙම ප්‍රශ්නයක් තියෙයි කියලා. මොකද ඇමතිකම් සංශෝධනය කිරීමේ ගැටලුවක් රජයේ පැන නැගිලා නැහැ මේ වෙලාවේ. අභ්‍යන්තර සාකච්ඡාවක් වෙන්නද ඇමතුමා? නෑ මම දන්න තරමට නැහැ. මොකද සියලුම අමාත්‍යවරු තමන්ගේ අමාත්‍යංශ ඉතාම හොඳින් කටයුතු කරනවා. ඒ වගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා මම නැහැ කියන්නේ. නමුත් ඒවා සමනය කරමින් කටයුතු කරමින් යනවා. ජනාධිපතිතුමා අර ආරම්භයේදී සඳහන් කරපු විදිහට ඇමතිවරුන්ගේ කාර්ය සාධනය පිළිබඳ විමර්ශනයක් සිදු කරනවද මාසිකව හෝ ත්‍රයිමාසිකව? මම ජනාධිපතිතුමා හැම අමාත්‍යංශයක් පිළිබඳවම වෙනම ගෙන්නලා කතා කරනවා. වෙනම රාජ්‍ය අමාත්‍යවරු වෙනම ගෙන්නනවා. ඒක ඉතාම හොඳින් කරනවා. කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු ආකාරයට අමාත්‍යංශ වෙනම ගෙනවලා කැඳවනවා. ඒ අනුව ඔබතුමාලා අපේක්ෂා කරන මාසෙන් මාසෙට තියෙන ප්‍රගතිය හැම අමාත්‍යවරයෙක්ම තමන්ගේ අමාත්‍යාංශය තුළ ළඟා කරලා කියලා ඔබතුමා කියන්නේ. ඔව් පැහැදිලිව. එසා ආණ්ඩුවේ ඔබතුමාලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජනතාවට ලබා දීලා ගත්ත ජනවරමට ඔබතුමාලා අවුරුදු 5 ඉවරනකොට සාධාරණයක් කරන්න ලෑස්ති. අපි විශ්වාස කරනවා ජනතාව බලාපොරොත්තු එහාට ගිය. මම ඔබට කිව්වේ මේ ගන්න මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තියෙන වෙනස ඒකයි. ඒ කියන්නේ කෙටි කාලින චූන් තීරණ වලට වැඩිය මිනිස්සු අප්පුඩි ගහන තීරණ වලට වැඩිය මිනිස්සුන්ට රටට දැනෙන තීරණ එතුමා රසක් කරගෙන තියෙන මේ වෙනකොට. ඉතින් ඒ නිසා ඒවා බැලුවාම දැනෙන්නේ නැහැ. මොකද අපේ මිනිස්සු පුරුදුලා තියෙන අතට එන දෙයට දැනෙන්නේ මිනිස්සුන්ට. අතට එනකොට දැන් පාතාලේ නැති වුණොත් මේ දැනෙන්නේ නැහැ අපේ මිනිස්සුන්ට. මත්කුඩු නැති වුණාම මේක දැනෙන්නේ නැහැ. ඒ බොන දරුවගේ අම්මට තාත්තට විතරයි ඒක දැනෙන්නේ. හරි. ඉතින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉතුරු කරගලා මේකට මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා එතුමා වාහන අඩුවෙන් පාවිච්චි කරනවා කියලා දැනෙන්නේ නැහැ. එතුමා ජනාධිපති මන්දිරය කියලා පදිංචි වෙලා ඉන්නවා විශාල සේවක පිරිසක් පාවිච්චි කරනවා කියලා මේකට මිනිස්සු කතා කරන්නේ නැහැ. දැනෙන්නේ නැහැ ඒක මිනිස්සු අතට දැනෙන්නේ නැහැ. හැබැයි ඒක රටට දැනෙනවා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම රට හදන මේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කෘෂිකර්ම ශ්‍රේෂ්ඨයට අදාළව පිටු දෙකක සඳහන් වෙලා තියෙනවා. ඇමතුමා මේ තියෙන කොවිඩ් වසංගතයත් එක්ක ඔබතුමාට ජනාධිපතිතුමා සඳහන් කරපු ප්‍රතිපත්ති මේ කාල සීමාව තුළ ඇයි නොකළේ කියලා හෝ මේ වෙනකොට මොකද්ද තියලා තියෙන පියවර කියන කාරණා සම්බන්ධයෙන් විමසීම සාධාරණ නැති හින්දා මේ වෙලාවේ ඔබතුමා මේ කරගෙන යන කටයුත්තට අදාළවයි මම ප්‍රශ්න කිරීම සිදු කළේ. ඔබතුමාට ප්‍රශ්නයක් නෑ. ඔබතුමාට අවශ්‍ය නම් මේ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ඕන දෙයක් ඔබතුමාට අහන්න පුළුවන් මගේ. මට හිතෙන සමහර දේවල් ඔබතුමාලා මේ වෙනකොට භාවිතා කරලා නැති වෙන්න පුළුවන් කියලා. මොකද ඔබතුමාලා මේ තිබ්බ කොවිඩ් වසංගතයත් එක්ක අනිවාර්යයෙන්ම ඉදිරියේදී ජනතාව ඉස්සරහා තිබ්බ පොරොන්දු නෑ ඔබතුමාට ඕන මේ මාතෘකාව දීර්ඝ කළා වුණත් මගේ අමාත්‍යංශ මම ඔබට වගකීමකින් කියනවා. අපේ සෞභාග්‍ය දැක්මේ දීලා තියෙන 85ක් 90ක් අපි වැඩ ආරම්භ කළා තියෙනවා. ක්‍රියාත්මක වෙලා තියෙනවා මහ පොළොවේ වැඩ ආරම්භ කළා.
අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔබතුමාගේ සහභාගීත්වය තුළ මේ ගෝඨාභය රට හදන සෞභාග්‍ය දැක්ම ජනතාව ඉස්සරහා තියලා 69 ලක්ෂයක ජනතාවගේ ඔබතුමාලා ඡන්දය ලබා ගත්තේ. ඒ විශ්වාසය මත පදනම්ව ඉදිරියේදීත් ඔබතුමාට ආරාධනා කරලා අපි ලෑස්ති මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට ඔබතුමාලා මොනවද කරන්නේ කරලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරන්න. අපි අද ගරු අමාත්‍යතුමාගේ සහභාගීත්වය තුළ මේ කාබනික පොහොර භාවිතාව සම්බන්ධයෙන් රටේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ වෙන දැවැන්ත පරිවර්තනය පිළිබඳව පළවෙනි පියවර විතරයි තිබ්බේ. සඳ ඔබතුමාලා මේ පිළිබඳව සාකච්ඡාවක් සිදු කරනවා. එතන ඔබතුමාලා ප්‍රතිපත්ති ගණනාවක් ගන්නේ, තීන්දුව ගණනාවක් ගන්නේ. ඒ පිළිබඳව දිගින් දිගටම අපි මේ පරිවර්තනයේ ප්‍රතිලාභ මහ ජනතාවටත් පත් වන තෙක් මහ ජනතාව පැත්තේ ඉඳලා ප්‍රශ්න කරන්න සූදානම්. බෙහෙවින් ස්තුති කරු එමෙතුමනට සහභාගීත්වයට ආයුබෝවන් කියලා ඔබතුමාට සමුදින වැඩසටහනෙන් කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සමුගන්නවා යලි මුණ ගැහිම ලබන බදාදා තීරණයෙන්.